අප්‍රේල් 29 සෙනසුරුගේ මුට්ටි දැමිල්ල ජූලි මාසේ 12 වෙනිදාන් ඉවරයි. ඒ ඔබ දන්නවද? හරි සෙනසුරු මාරුව ඇත්තටම 2022 වර්ෂයේ නොවේ සිද්ධ වන්නේ 2023 වර්ෂයේදී. 2023 වර්ෂයේ ජනවාරි 17 දිනදී හරියට සෙනසුරු කුම්භ රාශියට මාරුවන්නේ. මෙම අප්‍රේල් 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව මුට්ටි දැමිල්ල. මේ සෙනසුරු කරන රංගනයක්, බොරුවක්. මේ බොරුව ගැන අප දැනගමු. මේ බොරුව සහ ඇත්ත දැනගෙන ඇත්තත් සම්බන්ධයෙන් ඇත්තත් සමග ඔබගේ අනාගතය කෙසේද යන විමර්ශනය කර බලමු. පිළිගන්නවා සුබවාදී අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක්. තේමා පාඨය කොටගත් මගේ YouTube නාලිකාවට මම ප්‍රේදර්ශන ආරියරත්න ගල්කිස්ස. ආයිබෝවන්. සෙනසුරු මාරුව. සෙනසුරු යනු දුකට, කනගාටුවට, අසතුටට, විශේෂයෙන් බාධාකාරී තත්ත්වයන්ට අදාළ ඒ කාරක ග්‍රහය ලෙසයි සමාජ සම්මතයේ දුගී දුප්පත් ජනතාව, කම්කරුවන් සහ ප්‍රාථමික ජනතාව, පල්ලෙහා මට්ටමේ ජනතාව ආදී සියලු දෙනා මෙම සෙනසුරුගේ කාරකත්වයන් බවයි කියවීම. එහෙත් මෙහි ගැඹුරු කියවීම මීට වඩා වැඩි. ඒ අප පසුව කතා කරමු. අපට අදාළ මාතෘකාව වන්නේ සෙනසුරු මාරුව කුමක්ද? සෙනසුරු මාරුවෙන් රටට ලෝකයට අත්වන තත්ත්වය කුමක්ද යන්න විමර්ශනය කිරීමයි. සෙනසුරු මාරුවක් අප්‍රේල් 29 දින සිද්ධ වන බවයි කතිකාවත. ඔව් ඇත්ත. සෙනසුරු මාරුවක් අප්‍රේල් මාස 29 දින සිද්ධ වෙනවා. අප්‍රේල් මාස 29 දින සෙනසුරු කුම්භයට මාරු වුණත් නැවත සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වී 22 වර්ෂයේ ජූලි මාස 12 දින සෙනසුරු නැවත මකරයට පිවිසෙනවා. එනම් මේ දැන් සිටින තැනටම පිවිසීමක් සිද්ධ වෙනවා. මකරයට පිවිසෙන සෙනසුරු නැවත වක්‍රත්වයෙන් මිදී එනම් නිවෘත වී හරියට සෙනසුරු මාරු සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනදී බව මතක තබා ගන්න. 23 ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සෙනසුරු මකරයේ ගමන් කරනවා. අප පවසන මෙම සෑම පලාපල විස්තරයක්ම සැබෑ ලෙස වළංගු වන්නේ 23 වර්ෂයේ ජනවාරි 17 වෙනිදාන් පසු උදාවනේ සැබෑ සෙනසුරු මාරුවෙන් පසු බව හොඳින් මතක තබා ගන්න. එහෙත් මේ මාස දෙක ඇතුළත සිද්ධ වනම తాවකාලික කෙටි සෙනසුරුගේ මුට්ටි දැමිල්ලෙන් යම් සුළු ඉඟිබිඟි ඔබට ලබාගත හැකියි. එයත් යම් ඔබගේ අනාගතය සාක්ෂාත් කර ගැනීමට, ධනාත්මකව හරවා ගැනීමට යහපත් තත්ත්වයන් උදා කරන බවත් මතක් කළ යුතුයි. අද රටේ තත්ත්වය අති භයානකයි. රට, ලෝකයේ සහ විශේෂයෙන් ලෝකයට අදාළව ගත්තත් මේ තත්ත්වය මෙසේමයි. රටේ තත්ත්වය ඉතාමත් දරුණු බැවින් තමන්ට උණ වෛරස් රෝගයක් වැළඳුණු විට අනුන්ගේ ලෙඩ ගැන සොයන්නට තරම් මානසික ශක්තියක් තමන්ට නොමැති තත්ත්වයක් තුළ ලෝකයේ තත්ත්වය ඔබට මේ වෙනකොට නොපෙනී තිබෙනවා විය හැකි. එහෙත් ලෝකයේ තත්ත්වයත් මේමයි. මේ ගැනයි මා 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේදී අනවැකි පැවසුවේ. 21 අප්‍රේල් අවුරුදු උදාව සමග සිද්ධ වූ එම අඟහරු මාරු සහ සියල්ල සලකා මා ඔබට පැවසුවා පැහැදිලිව 22 වර්ෂයේ පෙබරවාරි මාසයෙන් පසුව රටට ලෝකයට මෙවන් තත්ත්වයන් උදාවන බව. විශේෂයෙන් ලෝක යුදමය තත්ත්වයන්, මිනිසුන්ට ආහාර හිඟයන්, තමන්ට තමන්ගේ දේවල් බලා ගැනීමට සිද්ධ වීම, බොහෝ දුරට අනුන්ට උපකාරයක් කිරීමටවත් හැකියාවක් නොහැකි වීම, ඒ සියල්ල සිද්ධ වන බව මා ඔබට පැවසුවා. ඇත්තටම ඊට මූලික කාරණා අප යොදාගත්තේ සෙනසුරු මාරු සංකල්පයත් පදනම් කොටගෙනයි. ඊට අමතරව රාහු කේතු සහ බ්‍රහස්පති මාරු ආදී සංකල්පත් අප මේ සඳහා යොදාගත්තා. මේ ග්‍රහ සංඥා දර්ශක මගින් අපගේ දෛවයේ ගමන් මාර්ගයේ නිවැරදි ලෙස විනිශ්චය කරගත හැකියි. ඒ විනිශ්චය කර ගැනීමමයි මෙයින් අපලෙන් මිදීමේ මඟ. අවදිවීමයි අප මේ මගින් ගත යුතු පාඩම. ඒ ඔබ හොඳින් මතක තබා ගන්න. විශේෂයෙන් මෙම ජ්‍යොතිෂ පරීක්ෂාවෙන්, කේන්ද්‍ර පරීක්ෂාවෙන් නැත්නම් මෙම ග්‍රහ ගණිත මගින් ඔබගේ දෛවය නිර්ණය කරන ඒ ක්‍රමවේදයෙන් ඔබට ඔබගේ අනාගතය නිවැරදි කර ගැනීමට නොහැකි නම් කරුණාකර මේ කේන්ද්‍ර බැලීම අත්හැර දමන්න. අර අපලේ මේ අපලේ කියා ඔබට යම් කිසි කෙනෙක් ඔබගේ මනස තවත් වටනවා නම් ඔබට ඒ අපලෙන් මිදීමට ක්‍රමයක්, අඩුම තරමින් අවදි විය යුතු ක්‍රමයවත් ඔබට පහදා දෙන්නේ නැත්නම් ඒ කේන්ද්‍ර බැලීමෙන් වැඩක් නැතිව මතක තබා ගන්න. මරණය, ආයුෂය, ලෙඩවීම ආදී වූ ඍණාත්මක දේවල් උනත් මේ කේන්ද්‍රයෙන් පාදාගත හැකි. එහෙත් ඒවා දැනගත්තා කියා තමන්ට කර යුතු හෝ කළ හැකි යමක් නැති බවත් මතක තබා ගන්න. එබැවින් විශේෂයෙන් ඒවාට ලඟු නොවි ආයුෂ ආදී දැන ගැනීම වැනි පටු තරමක් අනුවන මෝඩ කතා දෛවඥයන්ගෙන් අසන්නේ නැතුව විශේෂයෙන් ඔබ විශේෂයෙන් කළ යුතු වන්නේ දෛවඥයා සමග තමන්ගේ ඇති තත්ත්වයන්ද හුමාරු කරගෙන ඔබගේ ඉදිරියට ඔබ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අදාළ උපදෙස් දෛවඥයන්ගෙන් ලබා ගැනීමයි.
දෛවඥ විශේෂයෙන් ග්‍රහ ගණිතයෙන් කේන්ද්‍ර බලන අය යනු පේන කාර්යයන් නොවේ. ඔවුන්ට ඔබ මූණ දෙස බලාගෙන ඔබගේ ඇස් දෙස බලාගෙන නැත්නම් ඔබගේ සිත කියවීමේ තරම් අභිඥාවක් නැත. ඔවුන්ට තිබෙන ග්‍රහ ගණිත දැනුම පමණයි. ඒ ග්‍රහ ගණිත දැනුමනේ ඔබගේ දෛවය ඔහු මතු කරගන්නේ. ඔබ දෛවඥා මතු කර ගැනීමට වෙරදරන යම් දෙයක් ඔබට වචනෙන් පැවසිය හැකි නම් උදාහරණයක් ලෙස සමහර අය කේන්ද්‍ර පරීක්ෂාවේදී විවාහ වෙලාද වාහනයක් තියෙනවාද එවැනි දේවල් පවා විමසන ඒවත් අපගේ කටින්ම නැත්නම් දෛවඥයාගේ මුවින්ම දැනගැනීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. එහෙත් ඔහු දන්නේ නැහැ ඒට දෛවඥයා යොදවන කාලය මත ග්‍රහ ගණිතනේ පාදා ගැනීම ලේසි නෑ. ඊට ලේසි ඔහු විවාහ වෙලා කියන වචනයවත් අඩුම තරමේ පිට කරනවා නම් විවාහයෙන් පසු තත්ත්වයේ දරුපල තත්ත්වයේ විවාහ වෙන බිරිඳගේ තත්ත්වයේ සැමියාගේ තත්ත්වයේ දියුණුවට අදාළ නැත්නම් ආර්ථික තත්ත්වයේ සැමියාගේ බිරිඳගේ රැකිරක්ෂා තත්ත්වය නේවා සියල්ල දෛවඥයාට පාදාගත හැකියි. ඉතින් වැදගත්ම දේ ඔබ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්නවා නම් සෑම දෙයක්ම දෛවඥයාගේ කටින් මුවින්ම පිට වෙන තුරු බලා සිටින්න නැතුව සාකච්ඡාමය ස්වරූපයෙන් ඔබගේ ඒ ගැටලු කතා බහ කර ඉන් ඉදිරියට ඔබ කළ යුතු ඉන් ඉදිරියට මතු කරගත යුතු තත්ත්වයන් ගැන ඔබ යම් උපදෙසක් ලබා ගන්න ඕන නම් තමයි ප්‍රඥා ගෝචර. මේ ශාස්ත්‍රයෙන් ධනාත්මකව වැඩ ගන්න එසේ බව හොඳින් මතක තබා ගන්න මම මෙයත් ඔබට මතක් කරන්නේ විශේෂයෙන් මෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඔබගේ දියුණුවට ඔබ යොදාගත යුතුමයි. මේන් පුළුවන් ඔබගේ සියලු බාධාවන් වළක්වාගෙන ඉදිරි දියුණුව සාදා ගන්න. රටට ලෝකයට අදාළව ගත්තත් තත්ත්වය මේමයි. මාර්ග 2017 වර්ෂයේ සිටම මේ ලෝකයන නාමකී පවසාගෙන එනවා. ඒ සියල්ල නිවැරදි තත්ත්වයන් පෙන්눔 කරනවා. එබැවින් ඇත්තටම සමහර අය කියනවා මේ වර්තමාන ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයන් වර්තමාන ආණ්ඩුවේ වැටීම් සහ මේ ජනතාවගේ පීඩා වීම ආදී සියල්ල සමහර අයගේ මතයන් වන්නේ නම් මේ දේවසාප මිනිසුන්ට කරපු දේවල් සාප වැදීම් ආදී ඒ සාම්ප්‍රදායික කතාවන් නැත්තම් මේවා යම් කිසි දෙවි කෙනෙක් පාලනය කොට දෙවියන්ට කරපු යම් වරදක් නිසා වූ සාපයක් වැනි දේවල් උනත් කියන අවස්ථා තිබෙනවා. එවන් තත්ත්වයන් විය නොහැකි මන්ද අප 2021 වර්ෂයේ සිටම 22 වර්ෂයේ පෙබරවාරි මාසයෙන් පසු මේ ග්‍රහචාරය අනුව මෙවන් තත්ත්වයක් රටට ලෝකයට අත්විඳින්නට ඇති බව මූලික වශයෙන් අප විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා. මීට පෙර වුණත් මේ වන විට ලෝකායන නාමයේ 100 ගණනකට වඩා පවසා තිබෙනවා. ඒ සියල්ල දිනමක වනු පවා ඊටමතු නිවැරදි වී තිබෙනවා. විශේෂයෙන් මේ දැන් මේ වන විට රටේ මේ ඇති වී තිබෙන මේ ආණ්ඩුවේ ප්‍රශ්නය අප්‍රේල් මාස 14 සිට මැයි මාස 4 දක්වා ආණ්ඩුවේ වැටීමකට අදාළ ඒ කාරණා සිද්ධ වන බවත් දිනපක්වන බව පවසා තිබෙනවා. ඊට අදාළ හේතු සාධකයි මේ පෑදෙන්නේ. ජනතාවගේ නැගිටීමක් ජනතාවගේ ප්‍රකෝපකාරී හැසිරීම රටාවක් පෙබරවාරි 17 සිට 2024 වර්ෂයේ අප්‍රේල් දක්වාම සක්‍රිය බවයි පවසා තිබෙන්නේ. 1983ට අදාළ ග්‍රහචාරයක් දැනට ක්‍රියාත්මක වන බවත් පුරපුණා කියා තිබෙනවා. දැන් මේ ක්‍රියාත්මක වන්නේ ඊට අදාළ තත්ත්වයන්. ජනතාවගේ නැගිටීමක් පෙන්눔 කරනවා නම් ඒ නැගිටීමට අදාළ බාහිර සාධක සක්‍රිය විය යුතුයි. තමන්ට යම් පහරක් කෑමට නැත්නම් තමන්ට තරමක් කාගෙන් හෝ පීඩාවක් විඳීමට තිබෙනවා නම් පීඩා කරන්නෙක් සිටිය යුතුයි. ඒ පීඩා කරන්නාට පීඩා කරන්න හේතුවක් යෙදිය යුතුයි. ඒ තත්ත්වයන් තමයි මේ යෙදී තිබෙන්නේ. අපට පීඩා විඳින්නට තිබෙන බැවින් අපට පීඩා කරන්නට නම් ආණ්ඩුවක් මෙලෙස සක්‍රිය විය යුතුයි. මෙලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ දෙපැත්තක් තිබෙනවා. විශේෂයෙන් මා නිතර පුනපුනා කියන දෙයක් ලංකාව යනු ධර්ම රාජ්‍යයක්. එය 1948 ලංකාවට නිදහස ලැබුණු අවස්ථාවේ ඒ අප කුම්භ ලග්නයේ අදාළව ජනපත්‍රයේ පැහැදිලිව සටහන් වී තිබෙනවා ලංකාව ධර්ම රාජ්‍යයක්. 2035න් පසු ලංකාව ලෝකෙටම බණ කියන රටක්. ඒ තත්ත්වයට උදා වෙනවා. ඒ තත්ත්වයට අදාළව ගැටලු ඇති අයන් ඉවත් කිරීමට සහ ඒ තත්ත්වයට නොගැලපෙන ඉවත් කිරීමටයි මෙවන් තත්ත්වයන් මේ වර්තමානයේ අපි අත්විඳින තත්ත්වයන් රටට ලෝකෙට සිද්ධ වී තිබෙන්නේ. විශේෂයෙන් 2017 වර්ෂයේදී පමණ ලංකාවට රාහු මහදශා උදා වුණා. ඒ මහදශාව නිමවන්නේ 2035 දී. වසර 18ක රාහු මහදශාවක්. ඒ රාහු මහදශා කාලයේ සම්පූර්ණ වශයෙන්ම රාජ්‍යයන් අස්ථාවර වන කාලයක්. මේ මා 2017 මගේ ලිඛිතව මා පුවත්පත් ලිපිවලම ලියා තිබෙනවා. රාජ්‍යයන් අස්ථාවර වන බව. මේ කියු සැනින් සමහර අය මේ ආණ්ඩුව 2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී මේ ආණ්ඩුව පත්තු විගස සමහර අය මට කතා කර මගේ විමසුවා. ඔබ කිව්වා අස්ථාවර ආණ්ඩුව පත් වෙන බව. දැන් 3න් 2ක ආණ්ඩුව පත් වී තිබෙනවා. දැන් ඔබ මොකද කියන්නේ වැනි අභියෝගත් මට එල්ල කළා මතකයි. එහෙත් මා එයාට කිව්වේ තරමක් ඉවසන්න බලා සිටින කුමක්ද වෙන්නේ කියලා. ඉතින් ඒ අස්ථාවර ආණ්ඩුව පත්වන්නට අදාළ හේතු කාරණා තමයි සෑදෙන්නේ. මා පුනපුනා කියන දෙයක් මේ අස්ථාවර තත්ත්වෙන් රට මුදවා ගැනීමට නම් රාජ්‍යයක් ධර්මානුකූල විය යුතුමයි.
ධර්මයේ යනු ආගමක් දහමක් බදා ගැනීමක් නොවේ. විශේෂයෙන් අප ලෝකේ පුරා පිළිගන්න දේ විශිෂ්ට ධර්මයේ නම් මානවයා මනුෂ්‍යයාට අවබෝධ කරගත යුතු ප්‍රඥාවට තේරුම් ගත හැකි විශිෂ්ටම ධර්මයේ බුදු ධර්මයේ තර්කානුකූලව මනුෂ්‍ය තර්කයට සාපේක්ෂව මනුෂ්‍යයාගේ තර්කයට සාපේක්ෂව සිදුරු නැති එකම විෂය නැත්නම් එකම ආගම මේ ආගමක් ලෙසත් ගත නොහැකි මේ දර්ශනයක් එකම දර්ශනය වන්නේ බෞද්ධ දර්ශනය. එහි සිදුරු නැහැ. තර්ක කළොත් කොතනින් හෝ අපිට ඒ තර්කයේ විසඳාගත හැකි පිළිතුරක් ලබාගත හැකියි. ඉතින් එබැවින් ඒ දර්ශනය ලංකාවේ පවතින්නේ මේ මිනි කැටයක් වැනි දර්ශනයක් පවතින්නේ මෙරට. මේ මිනි කැටය පළුදු වීමට විශේෂ තත්ත්වයන් විසින් කිසිසේත්ම අවස්ථාව ලබා දෙන්නේ නැහැ. පළුදු කිරීමට අවශ්‍ය විශේෂයෙන් මේ මිනි කැටය ආරක්ෂා වෙනවා නම් මේ මිනි කැටයට පැවැත්මට සුදුසු හොඳ ඉල්ලම් පරිසරයක් පැවතිය යුතුයි. ඒ ඉල්ලම් පරිසරයට මඩ කෑලි, කොළ කෑලි, රොඩු කෑලි එන විට ඒවා විශේෂ තත්ත්වයන් විසින් වීසි කරනවා. එයයි මේ සිද්ධ වන්නේ. ඉතින් මේ මිනි කැටයට බැබලෙන්නට පවතින්නට අදාළ තත්ත්වයන් තමයි මේ හැසිරෙන්නේ. මා පුන කියා සිටින දෙයක් ක්‍රිස්තු පූර්ව 103 සහ 89 අතර බැමිණිති සාය නමින් යම් සාගතයක් මෙරට පැවතියා. ඒ ආණ්ඩුවල යම් අක්‍රමවත් වූ හැසිරීම් රටාව සහ ඒ කාලේ පැවතියම් සොලිය ආක්‍රමණ නිසා වැව් වමුණු බිඳ තමා රට යම් දුක පුසු තත්යකටපත් වුණා. ඒත් නැවත වළගම්බ රජු නැවත ප්‍රතිස්ථාපනය වී ඒ වැව් වමුණු පිළිසකර කර ක්‍රිස්තු 89 පසු ලංකාව නැවතත් ඒ අවුරුදු 14ක කණ්ඩවත් වතුරවත් නැති ඒ යුගය නිම කරමින් නැවත යථාවත් වුණා. නැවතත් අවුරුදු 70 ගණනක් ඒ බලංගම්බ රජුගේ පාලන සමය තුළ රට එක්සේසත් වුණා. රට සමෘද්ධිමත් වුණා. එවැනි තත්ත්වයන් අතීතයේ ඕන තරම් තිබී තිබෙනවා. පැවතී තිබෙනවා. මෙවැනිම මීට වඩා විශේෂයෙන් මීට වඩා දුෂ්කරකාරී කාල පරිච්ඡේදයන් ගත කර තිබෙනවා. මෑතක ගත්තත් මේ යුදමය අවස්ථාවන් 71 කැරැල්ල 89 කැරැල්ල ඉන්පසු යුදමය තත්ත්වයන් නිතර ඇති වූ ඒවා ඒ සියල්ල රටට අදාළව මිනිසුන්ට අදාළ යම් පීඩාකාරී තත්ත්වයන් මෙවන් තත්ත්වයන් උනත් පසුව මින් මතුත් නිර්මාණය වී හැකි මන්ද පාලන තන්ත්‍රයේ සැබෑ ලෙස ජනතාවට සුහදශීලී නොවුනොත් සහ විශේෂයෙන් ධාර්මික නොවුනොත් මේ රාහුගේ ඇති පීඩාකාරී තත්ත්වයෙන් කිසිසේත්ම මිදීමට නොහැකි බවත් සෑම පාලකයෙක්ම මින් මතුපත් වෙනත් සෑම පාලකයෙකු මතක තබාගත යුතුයි. එබැවින් ආර්ථික ප්‍රශ්න වේවා සමාජීය ප්‍රශ්න වේවා ඩොලර් හිඟ තත්ත්වයන් වේවා කුමක් හෝ තත්ත්වයකින් සිද්ධ වන්නේ අවසානයේට රටට නුසුදුසු රටේ පාලන තන්ත්‍රයේ හෙබවීමට නුසුදුසු අය ඉවත් කිරීමට අදාළ හේතු සාධක සෑදීමයි. මා මුලින් පැවසූ උදාහරණය ලෙස ගත් විට ඒ මාණික්කය පැවතීමට අවශ්‍ය ඒ පැහැදිලි ඉල්ලම මතු කර ගැනීමටයි මෙම මඩ කෑලි රොඩු කෑලි ඉවත් කර දමන්නේ. එබැවින් නුසුසු අය ඉවත් වේවි, සුදුසු අය නැවත මතුවී ක්‍රමක්‍රමෙන් යථාවත් වේවි. මේ වසර දෙක බොහෝ දුරට අතිශය දුෂ්කරකාරී තත්ත්වයන් ජනතාවට අත්විඳින්නට සිද්ධ වෙනවා. අද හෙට මේ ඉවරන ප්‍රශ්නයක් නොවේ. මේ විප්ලව කිරීම ඒක හොඳයි. ඒ නොකර සිටීම අවශ්‍ය නැහැ. ඒක හොඳයි. එහෙත් ඒවා කටින් අතපයෙන් පමණක්. අතපයෙන් කියන්නේ ගසා ගහ ගැනීම, රණ්ඩු කර ගැනීම නෙවෙයි. අතපයන අත දික් කර කටින් කතා කර. ඒවා කරාට කිසිම ගැටලුවක් නැත. එහෙත් තමන්ගේ අසතුට මේ මොහොතේ නැති කරගත නොයුතුයි. සෑම විටකම තමන් සතුටින්, විනෝදයෙන්, ප්‍රීතියෙන් මේ කරන විප්ලවයක් සිද්ධ කළ යුතුයි. ඒ යටතේ ඒ තත්ත්වයන් මත විශේෂයෙන් ගෝල්ෆේස් ආදී සිද්ධ වන විප්ලවකාරී තත්ත්වයන් ඉතාමත්ම සුබදායි තත්ත්වයක් ලෙස අපනන් දකින්නේ. කිසිම විටක ආරවුලක් ඇති කර නොගෙන තමන්ගේ ඇඟට ඒ පීඩාවන් නොගෙන කටින් මුවින් පමණක් ඒ වචන පිට කිරීම සිද්ධ කරනවා නම් වඩාත් යහපත් බවයි ඔබ හොඳින් මතක තබා ගත යුත්තේ. එයත් මා විශේෂයෙන් මතක් කළ යුතුයි. මන්ද මේ සෙනසුරු මාරුවට අදාළව ඒ සියල්ල ඇඳී ගැබ්බී තිබෙනවා. සෙනසුරු සමග විශේෂයෙන් සෙනසුරු යනු මහ ජනතාව සාමාන්‍ය පොදු ජනතාවට කාරක ග්‍රහයා. මේ සෙනසුරුගේ හැසිරීම් රටාවෙන් නිසයි මෙවැනි තත්ත්වයන් මේ රට රෝකයට ඇති වී තිබෙන්නේ. ඇත්තටම සෙනසුරු කරන තත්ත්වයක් නෙවෙයි. සෙනසුරු යනු සංඥා දර්ශකයක්. සෙනසුරු පෙන්눔 කරනවා මිනිසුන්ගේ හැසිරීම් රටාව. ඉතින් මේ රටාව කොහොමත් 24 වර්ෂයේ අප්‍රේල් දක්වාම ක්‍රියාත්මක වීමට ඇති තත්ත්වයක් තුළ අද හෙට නිමවන නැති බව නම් පැවසිය යුතුයි. එබැවින් සමහර විට අලුත් පාලකයන් පත් වේවි. බොහෝ දුරට මේ මැයි මාසයේදීම අලුත් පාලන තන්ත්‍රයක් අතට ගනීවි. මා ඒ සඳහා අවශ්‍ය කරන නැකත් හිටන් සාදා තිබෙනවා. ඒ නැකත් වලට කාට හෝ මින් පසු පත්වෙන අගමැතිවරයෙකුට දිවුරුම් දෙය හැකි නම් රට ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකි. මන්ද මේ වත්මන් ආණ්ඩුව දිවුරුම් දුන් නැකත පවා අතිශය පීඩාකාරී සහ කවුරුන් හදපු නැකතක් දැන් අප දන්නේ නැත. මන්ද
කිසිම මූලික නැකත් තත්වයකට නැකත් සෑදීම කිසිම මූලික ජ්‍යොතිෂ මූලික නිර්ණායකයකට ඒ නැකත් කිසිවක් අයත් නොඇති බවයි පවසන්නට වෙන්නේ. මා ඒ සම්බන්ධයෙන් නම් 2020 වර්ෂයේ සිටම මගේ මූණ පොත හරහා යම් පණිවිඩ සපයා තිබෙනවා. අටවක සැටවක ලෙඩවක අටවක බකබක ලෙස මා මුලින්ම පැවසුවා. මන්ද සැටවක සහ අටවක යෙදෙන නැකත් වලිනුයි මේ අය වැඩ පටන් ගත්තේ 2020 වර්ෂයේ ඒ තුනෙන් දෙකේ පාලන තන්ත්‍රය ලැබුණායින් පසුව. ඉතින් ඒ ආරම්භ කළ වැඩ සියල්ල මෙම මූලික ජෝතිෂ නිර්ණායකයන්ට අනුගත නොවන ආකාරයෙන්ුයි ඒ නැකත් සෑදීම් සියල්ල කර තිබුණේ. ඒකයි එයත් නිමිත්තක්. නැකත නිසා සිදු වුණා කියනවා කියන්නේ නෑ. මේ ආණ්ඩුවේ විනාශයට එයත් නිමිත්තක්. එතනින් පසු අපටත් වැටහුණා 2019 වර්ෂයේ පත් වුණේ ජනාධිපතිවරයාට පාලන තන්ත්‍රය ඉදිරියට පවත්වාගෙන යාමට ඒකාන්ත වශයෙන්ම හැකි තත්ත්වයක් නොහැකි තත්ත්වයක් උදාවන බව අපට මෙහිදී ඒ පාලකයා පත් වෙන පාලකයාගේ ගුණාගුණ තත්ත්වයන් ඒ පාලකයාගේ හැඩ හුරුකම් සහ ඒ අයගේ හිතේ යට හිතේ පවතින ස්වභාවයන් තරම් වැදගත් වන්නේ නැහැ. මන්ද ඒ අය කරන දේවල් සඳහා විපාක ඒ අය විසින්ම විඳිනවා, කවදා හෝ විඳිනවා. ඒවට අදාළ ස්වභාවික තත්ත්වයන් ස්වභාව විදිහින්ම සාදා දේවි. ජනතාව ඒවට කලබල වීම අවශ්‍ය නැති බවත් හොඳින් මතක තබා ගත යුතුයි. මන්ද ඒ අය විඳින්නට ඕන දේවල් ජනතාව විඳිය නොයුතුයි. ජනතාව සෑම විටකම Tamanගේ ආවේග පිට කිරීම ආදීදී විශේෂයෙන් සැලකිලිමත් වෙදී පොල් ගැසීම් ආවේග කිරීම විශේෂයෙන් හුනියම් කිරීම නැත්නම් කරන සාප කිරීම ආදී දේවල් ඒ වාදී අන්තිමට අවසාන ප්‍රතිඵලය වන්නේ ඒ සාප කරන්නාට එහි ආදීනව අතින්ට සිද්ධ වීමයි. මන්ද සමස්තයක් ලෙස බහුතරයක් මේ ආණ්ඩුවට සාප කරන අය මේ ආණ්ඩුවටම ඡන්දය ලබා දුන්න අය කතිරේකින් මනාපේ ලබා දුන්න අය ඒ වෙලාවේ සිත ඇතුව යහපත් සිතින් මේ ආණ්ඩුව පත් කරපු අය. ඉතින් ඒ අය ඒ කතිරේට සාප කිරීමක් තමයි එහිදී සිද්ධ වන්නේ. Tamanටමයි අවසානයේ සාපේ කරකෙන්නේ. විශේෂයෙන් ඔබ ඡන්දය දුන්නත් නොදුන්නත් මේ සාප කිරීම ආදී දේවල් වලට නොයන්න. මේ වෙලේ කේන්තිය වෛරය ඔබ යටිහිතින් ඔබගේ ඇඟට නොගන්න. පැමිණිතිසා සාය ඒ වකවානුවලදී මිනිසුන් කොළ පොතු කොළ ආදී තම්බා නැත්නම් කොළ පොතු ගස්වල පොතු ආදී අනුභව කරමින් ජීවත් වූ අවස්ථා තිබෙනවා. ඔබට අවශ්‍ය වන්නේ ජීවත් වීමට පමණයි. ඒ සඳහා ආහාර කොහෙන් හෝ සොයා ගැනීමයි අත්‍යවශ්‍ය වන්නේ. සැපේ සුඛය නම් අනිවාර්යයෙන් මේක වර්ෂ දෙකේදී ඔබට නැති වෙනවා. ඒ ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. මෙම වැදීම මෙම පහර බොහෝ දුරට මධ්‍යම පාන්තිකයන්ට සහ තරමක් සැපදායී ජීවිතයක් ගත කරපු අයට තරමක් වැඩිපුර දැනෙන්නට පටන් ගන්නෙත් එබැවින්. කම්කරුවන්ට පල්ලෙහා පන්තියේ අයට තියෙන දෙයක් කාලා බීලා ජීවිතේ ගැටගසාගත් අයට මේ ආණ්ඩුවේ පීඩාවන් ලොකුවට නොදැනෙන්න ඉඩ තිබෙනවා. ඒ අයට ගෑස් ප්‍රශ්න එම භාණ්ඩ මිල ඉහළ ගියේ. ඒ ප්‍රශ්න දැනේවි. දැනුණත් කෙසේ හෝ ඒ අයට ලොකු අයට නැත්තම් තරමක් මුදල් හදල් සැපසේ ජීවත් වුණු අයට දැනෙන තරම් නොදැනේවි. එයයි සාමාන්‍ය ස්වරූපේ මන්ද සෙනසුරු යනු සාමාන්‍ය පොදු ජනතාවට කාරකයා. ඒ අයට සැපවත් කරන්නේ නැති නමුත් ඒ අය අවුස්සන ගති පෙන්눔 කරනවා. ඒ අවිස්සීමට අදාළ මූලික කාරණා සාදනවා. සමස්තයක් ලෙස ඉදිරි වසර දෙකක කාලය පුරාම මෙවැනි තත්ත්වයන් ඔබට මෙවැනි පීඩාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබට අත්විඳින්නට සිද්ධ වෙනවා. සෙනසුරු විසින් ඒ තත්ත්වය වැඩිපුර පෙන්눔 කරනවා. දැනට වඩා 2023 වර්ෂයේ මාර්තු මාසයේ පසු තත්ත්වය මීට වඩා උග්‍ර වෙනවා. 24 වර්ෂයේ අප්‍රේල් මාසයෙන් පසු මේ තත්ත්වයන් සියල්ල සමනය වීමට අදාළ යම් ග්‍රහ සාධක සෑදේවි. එයයි මේ සම්බන්ධයෙන් පවසන්නට ඇති කෙටිම තත්ත්වය. සෙනසුරු මාරුව හේතු වෙනුත් තවත් සිද්ධ වන්නේ ඊට උදව් සැපයීමක්. සෙනසුරු මාරු වුණා කියා රාජ්‍යයන් මාරු වුණා කියා ඔබට සැපයක් සුඛයක් නම් නොලැබෙන බව හොඳින් මතක තබා ගන්න. මන්ද මින් මතු එනම් 2024 වර්ෂයේ අප්‍රේල් දක්වා පත්වන මේ පාලන තන්ත්‍රයත් බොහෝ දුරට උස් පහත් වීම සිද්ධ වන බොහෝ කැළඹීම් සිද්ධ වන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වාද විවාද මැද්දේ යන ගමනක් වේවි. යන පාලන තන්ත්‍රයක් වේවි. නායක තත්ත්වයන් විශේෂයෙන් ජනාධිපති ආදී නායක තත්ත්වයන් මේ වෙලේ වෙනස් වී යුතුද යන සැකයත් අපට මනසට පැමිණෙන්නේ එවන් තත්ත්වයන් තුලයි. මන්ද වසර දෙකක් පීඩා විඳීමට ඇති ජනතා තත්ත්වයන් තුල නායක විශේෂයෙන් ජනාධිපති ආදී ඉහළම තනතුර මාරු වුණහොත් සිද්ධ වන්නේ ඉන් පල්ලෙහා අය මීටත් වඩා රණ්ඩු දබර ඇති කර ගැනීමක් විය හැකියි. කොහොම නමුත් ඒවා සියල්ල අප තීරණය කරන ඒවා නෙවෙයි. ඒවා විශ්ව තත්ත්වයන් තීරණය කරන දේවල්. ඉහළ නායකත්වයේ වුණත් ඕනට වඩා අන්ධ විශ්වාස පසුපස ගොස් මේ මූලික දර්ශනය වන ධර්මයේ මතු කිරීමට අදාළ ඒ උදව්ව නොදුන්නොත් සහ යටිහිතින් ඒවා සම්බන්ධයෙන් ඇති කැමැත්තක් නොමැතිනම් ධර්මයේ ඌ ඒ ධර්මානුකූල පාලන තන්ත්‍රයක් රටේ බිහි කිරීම යන ඌමනාව පාලකයාගේ යටිහිතේ නොමැතිනම් බොහෝ දුරට ඒ අයවත් වීසි කර දමාවේ ස්වභාව ධර්මයේ විසින්ම එක්කෝ ආයුෂෙන් නැත්තම් Tamanගේ ජීවිතෙන් යවාවි නැත්තම්
පාලන තන්ත්‍රය නිසි කර දමාවි. කොහොම නමුත් මෙම මැයි මාසෙන් පසු කොහොමත් මේ ගත කරන ජනාධිපතිතුමා වත්මන් ජනාධිපතිතුමාට උනත් ඇත්තේ තරමක ධර්මානුකූල ප්‍රතිපදාවකට යොමු වීමකට ඒ ඔහු විසින් ස්වයංව කරගත යුතු තත්වයක්. එක්කෝ පාලනයේ අතහැර යා යුතුයි, නැත්නම් තිබෙන පාලනයේ තරමක් ඒ ධාර්මික පැත්තටත් බර කරගෙන සාධාරණ ලෙස ගෙරීමට අදිෂ්ඨාන කරගත යුතුයි. නැත්නම් ඔහුත් විනාශ වී රටත් විනාශ වෙන තත්ත්වයක් තමයි ඉදිරියේදී සිද්ධ වන්නට ඇත්තේ. කුමන තත්ත්වයේ මත වුණත් 24 වර්ෂ අප්‍රේල් මාසෙන් පසු ස්ථාවරත්වයකට අදාළ කාරණා පෙන්눔 කරනවා. රටට අදාළ මෙම සෙනසුරු මාරුවෙන් සිද්ධ වන තත්ත්වයත් එයයි මේ පණිවිඩ සියල්ල. ඔබ ඊටමත්ම හොඳින් මතක තබා ගන්න. මේ වෙලේ රට අතහැර යාම හෝ මේ රට සිට පිට රටකට යාමත් ඒ තරම් සුබ තත්ත්වයක් නොවන බවත් පැවසිය යුතුයි. මන්ද පිට රටකට ගියත් ඔබට සැනසීමක් නම් අත් නොවේ. මන්ද ඒ රටවල තත්ත්වයත් මීටම සමාන වෙනවා. ඒ ගැනයි මා පැවසුවේ. 2022 වර්ෂයේ පෙබරවාරි මාසයෙන් පසු ලෝකේ පුරා කොරෝනා කතිකාවත පරය යන ලෝක යුදමය තත්ත්වයකට අදාළ ග්‍රහ තත්ත්වයන් ක්‍රියාත්මක කරන බව මාවට පැවසුවා. විශේෂයෙන් දැන් ඒ තත්ත්වයන් ක්‍රියාත්මක වී තිබෙනවා. යුක්‍රේනය සහ රුසියාව මූලික කොටගත් ඒ අර්බුදකාරී තත්ත්වය තාමත් නොවිසඳී තිබෙනවා. මා විශේෂයෙන් මැයි මාසයේ යුද්ධය පටන්ගත් කාලේ පෙබරවාරි මාසයේ යුද්ධය පටන්ගත් කාලයේදීම මා මගේ මුණු පොතේ පැවසුවා පුටින් නොම හිටින් ගියා. මේ වෙලාව ඔබට යුද්ධ කරන්න වෙලාවක් නොවේ. ඔබට බොහෝ දුරට ඔබ ওই වීසි කරන බූමරංගේ ඔබගේ ඔළුවට කැරකෙන ඉඩ තිබෙන බව මා පැවසුවා. මා එසේ පැවසුවේත් මන්ද මේවා ඇදෙන එබැවින් එක රැයකින් දෙරැයකින් හිම නොවන තත්ත්වයන් උදා කරන බවයි ග්‍රහචාර්ය පෙන්눔 කළේ. බොහෝ දුරට ලෝකයේ එම ලෝක පුවත් ආදී පැවසුවේ යුක්‍රේන යුද්ධයේ නැත්නම් රුසියාව යුක්‍රේන දවස් 2කින් දවස් 3කින් ආක්‍රමණ කර විනාශ කර අල්ලා ගනී කියයි. එහෙත් තත්ත්වය එසේ උනේ නැහැ. මන්ද ඊට අදාළව ඒ සියල්ල ඇදෙන තත්ත්වයන් මත කොහොමත් තව කාලයක් ඕවා ක්‍රියාත්මක කරනවා. ලෝකයේ අන් රටවල් වලටත් මෙහි පීඩාව දරුණු ලෙස දැනෙන්න පටන් ගන්නවා. අපට මේ ආහාර හිඟේ සහ මේ රාජ්‍යයන් වල කරන අක්‍රමවත් තත්ත්වයන් නිසා අපට විඳින්නට ඇති පීඩාකාරී ස්වභාවයේ බර කිලෝ එකක් ලෙස අප ගමු. ලෝකයේ අනිකුත් යුරෝපා රටවල් ආදී ඒ රටවල වෙසෙන වාසීන්ටත් ඒ යුක්‍රේන ප්‍රශ්න නිසා විඳින්නට ඇති තත්ත්වයේ පීඩාකාරී තත්ත්වයත් කිලෝ එකම තමයි. ඒ සමානයි. සිද්ධ වන්නේ එවන් දෙයක්. සාපේක්ෂව ඔබට මෙරටට වඩා එරටට ගියොත් යම් සැපදායි යම් යසහනදායි තත්ත්වයක් අත් වේවි. මන්ද අසහනයේදී ඒ අයට මීට සාපේක්ෂව ඒ රටවල සිටින ඔබට යම් සහනයක් දැනෙවි. එහෙත් ඒ රටවල සිටින වාසීන්ට නම් අපට සමාන පීඩාවක් තමයි දැනෙන්නට තිබෙන්නේ. ඉතින් මේ සෙනසුරුගේ පීඩාව පොදුයි. මේ ආකාරයේ ලෝකායන තත්ත්වයේදී පොදුයි. මේ පොදු තත්ත්වයේදී ඒ අයටත් මේ සමාන තත්ත්වයක් අත්විඳින්නට තිබෙනවා. එබැවින් ඒ අයටත් ආහාර හිඟයක් නැති වේවි, ගෑස් හිඟයක් නැති වේවි. ඒවා හේතුවෙන් ඒ අයත් වීදි බසීවි, තව විප්ලව කරાવી, රාජ්‍යයන්ට විරුද්ධව සටන් කරાવી, තව බොහෝ දේවල් ඉදිරි වසර දෙකක කාලය තුල සිද්ධ වේවි. ඒ සියල්ලට මේ සෙනසුරුගේ වගකීමත්වයේ පෙන්눔 කරන සෙනසුරුගේ ක්‍රියාකාරීත්වය තුළින් ඒ සියල්ල මැනගත හැකි. එබැවින් ලෝකයේ දේශ වුණත් තරමක් උපේක්ෂාවෙන් බලාගත යුතු කාලයක්. විශේෂයෙන් වායු කැළඹීම් ආදී දේවල් සහ විශේෂයෙන් ස්වභාවික ධර්මයේ සම්බන්ධයෙන් හටගන්න යම් පීඩාකාරී තත්ත්වෙන් ඔය අතර පෙන්눔 කරනවා. ඒවා ගැන තරමක් අවබෝධයෙන් සිටිය යුතුයි. බොහෝ දුරට හදිසියේ සිද්ධ වන එම ස්වභාවික වායු කැළඹීම් වෙන දේවල් වලින් ඔබගේ රට සහ ඔබගේ ජනතාව ප්‍රේරා ගැනීමට තරමක් උත්සුක විය යුතුයි. මධ්‍ය කුම්භය යනු වායු රාශියක් සෙනසුරුත් වායෝ ග්‍රහයයි. සෙනසුරු කුම්භයේ ගිය කාලපරාසයන් බොහෝ රාජ්‍ය නායකයන් පවා ජීවිතෙන් සමුගෙන ගිය කාලයක් අපට මතක හැටියට ලංකාවේ වුණත් ආර් ප්‍රේමදාස මහතාගේ මරණය සිද්ධ වුණේ සෙනසුරු කුම්භ රාශිය යන කාලපරාසයන් තුලයි. මෙහිදී මෙරටට අදාළත් ඒ තත්ත්වය වළංගුයි. මෙරට උනත් රාජ්‍ය පාලකයන්ගේ ආයුෂ සම්බන්ධයෙන් බොහෝ දුරට යම් පීඩා ඒ කාලයන් තුල ඇති කරાવી. එහෙත් මෙහිදී අප සම්පූර්ණම කියන දෙයක් නම් ආයුෂ ආදී දේවල් මේ ජ්‍යොතිෂාරා කතා කිරීම ඒ තරම් ප්‍රඥා ගෝචර දෙයක් නෙවෙයි. ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. ඒ තරම් නොවැදගත් දෙයක්. එබැවින් ඒවා කාලය විසින් විසඳාවි. අප සෑම විටම උත්සාහ කළ යුත්තේ රටේ ලෝකයේ තත්ත්වයට වඩා අපගේ තත්ත්වයන් දියුණු කර ගැනීමට අදාළ සාධක ගොනු කරගන්නේ කෙසේද කියයි. මෙහි තවත් කියවීමක් තිබෙනවා. මෙව සෙනසුරු ශක්තිය සහ වීරිය ලබා දෙන ග්‍රහයෙක් බොහෝ දුරට සෙනසුරු ඔබගේ ලෙඩ අඩු කරાવી. ඉදිරි වසර දෙකක කාලේ ඔබ තරමක් නිරෝගී කරાવી. නිරෝගීව පවත්වාගෙන යාවි. එබැවින් ඔබට හොඳින් වැඩ කළ හැකි කාලයක් මේ සෙනසුරු මාරෝ සමග උදාවන්නේ. ඔබ හොඳින් කාර්යශූරව වැඩ කරන්න, මහන්සි වන්න, ඔබ ඒ විප්ලවත් කරන්න. ඊට අමතරව ඔබ ගොවිතැන් වැඩ, ඒ කරන කටයුතු සහ ඔබගේ ව්‍යාපාර ආදී දේවල්ද මේ වෙලාවේ කිසිසේත් අත් නොහරින්න. මන්ද ඔබට මහන්සි වී වැඩ කළ හැකි කාලයක්. ඒ මහන්සි වැඩ කළ හැකි කාලයේදී මහන්සි වී යමක් උපයාසපයා ගැනීමත් ඔබට කළ හැකියි.
සමහර විට ඔබට මාර්ගයේ පාරේ ඇවිදගෙන යාමට සිද්ධ වේවි. ඔබ වාහනේ මෙතෙක්කල් වාහනයක ඔබගේ යම් අලෙවි කටයුතු කළා නම් ඉදිරියේදී ඔබට පයින් ගොස් සේවා කරන්නට සිද්ධ වේවි. එහෙත් එය සතුටින් කරන්න. මන්ද ඔබට අත්විඳිනව තිබෙනවා. මේ වසර දෙක කාලයක් ඒකාන්ත වශයෙන් ඔබට මේ පීඩාව අත්විඳිනව තිබෙනවා. ඔබ මේ අත් නොවින්දොත් ඔබට වෙන පැති වලින් මේ පීඩා පැමිණෙන්නත් ඉඩ තිබෙනවා. ඔබට කළ හැකි වෙනදාට ඔබ ක්ලාන්ත හැදී ඔබ අසනීප වී වැටෙන තත්ත්වයක් වුණත් ඉදිරියේදී ඔබට ඔබගේ හැඟීම් තරමක් ප්‍රබල ලෙස තදබල ලෙස ඔබ ක්‍රියාත්මක කරන කාලයක්. එබැවින්ම ඔබට ඒවා කළ හැකි ඔබට වෙහෙස මහන්සි වේ හැකි සෑම විටකම දහඩි දැමීමට වැඩ කරන්න නිතර ව්‍යායාම කරන්න. අනිවාර්යෙන් මේ කාලේ සෙනසුරු මේ මාරුව සමග ඔබ නිතර ව්‍යායාම කරන්න ඇඟට දහඩි දැමීමට වැඩක් කරන්න. ඔබගේ රැකී ආරක්ෂා සහ ඔබගේ කරන දේවල් ඔබ ගෙදරක වැඩක් කරනවා නම් ගෙදර ඉදිකිරීම ආදී දේවල් සිදු කරනවා නම් ඔබත් ඒට දායක වන්න. සිමින්ති අනන්න මහන්සි වන්න. ඔබත් එහෙම බාසුන් නැහැට බාස් කෙනාට ඔබ අත් උදව් ලබා දෙන්න. ඔබ මොන තරහදිරම කෙනෙක් වුණත් ලොකු වාහනයක නැත්නම් ඔබ විශාල වාහනයක ඔබ AC කාමරයක සිටින විශාල වාහනයක ගමන් කරන අධික ලෙස සැප සම්පත් ලබන අධි සුඛෝභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් ඉදිරි වසර දෙකක කාලේ ඔබ පාරටන තත්ත්වයක් පෙන්눔 කරන්නේ විශේෂයෙන් ඔබ ගිය ඉහළ මට්ටම තරමටයි වැටීම තීරණය වන්නේ. එබැවින් ඔබ දැන් සිට මේවාට හුරු වෙනවා නම් අපලයත් එතනින් ඉවරයි. එයයි හොඳින් තේරුම් ගත යුත්තේ. ගෙදර වැඩක් ඉදිකිරීමක් වැනි දෙයක් සිදු කරනවා නම් ඔබත් ඒට දායක වන්න, ඒට උදව් කරන්න. එවැනි තත්ත්වයන් මගින් ඔබට මේ බාධා නොදැනීම මේ කාලවකවන ගෙවා දැමිය හැකිතාක් පාරට බහින්න මහන්සි වන්න. ඒ රටටත් හොඳයි, ඔබටත් හොඳයි. නිෂ්පාදන ආරම්භ කරන්න. ඔබගේ ආයතනයක් වැඩ කරනවා නම් ආයතනයේ ඔබ ප්‍රධානියෙක් නම් විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් ඔබ යම් ඒ ආයතනයේ කරන සේවකයන් සමග ඔබත් වැඩ කරන්න. ඒ සේවකයන් සමග ඔබ ඇඟලුම් ආයතනයක සේවය කරන ආයතනයක අයිතිකාරයෙක් නම්, එහි ප්‍රධානියෙක් නම්, එහි යම් විධායක නිලධාරියෙක් නම් ඔබත් සේවකයන් සමග මහන්න, නූල් කපන්න, ඔබත් අතු ගන්න, ඔබත් වැසිකිලි සෝදන්න. එවැනි තත්ත්වයන් සිද්ධ කරනවා නම් අපලේ එතනින් ඉවරයි. මේ සෙනසුරු අපලේ මිදීමේ සරලම ක්‍රමය, ලේසිම ක්‍රමය එයයි. මේ ලංකාවේ සිටින අයට පමණක් නෙවෙයි, ලෝකයේ සිටින මෙම වීඩියෝ සවන් දෙන විදේශගතව සිටින ඔබටත් වළංගුයි. ඔබ ලැජ්ජාව පැත්තකට දවන්න. ඔබගේ තත්ත්වයේ ගෞරවය ඔබ විසින්ම හානි කරගන්න. එවිට ලෝකයේ විසින් ඔබට, විශ්වය විසින් තවත් අනිත් අය විසින් ඔබට චෝදනා කරන්නට දෙයක් නැති බව හොඳින් මතක තබා ගන්න. එවිට ඔබටත් නොදැනීම මේ කාලේ නිම වේවි. සැපේ නම් කිසිසේත්ම මේ වසර දෙකක කාලය තුළ නොසොයන්න. කිසි සැපයක් ඔබට නොලැබෙන බව හොඳින් මතක තබා ගන්න. සෑම විටකදීම ඔබට යම් දහඩි දමා වැඩ කරමින් වෙහෙස මහන්සි වී කැපවීමෙන් ඔබගේ ජීවිතය ගත කරන්නට සිද්ධ වේවි. සෙනසුරු මෙම 2022 වර්ෂයේ අප්‍රේල් 29 දින සහ 23 වර්ෂයේ ජනවාරි මාස 12 දින, ජනවාරි මාස 17 දින සිද්ධ වන සෙනසුරු මාරුව දෙකටම අදාළවයි මම මේ තත්ත්වයන් පවසන්නේ. විශේෂයෙන් දැනට වඩා 2023 වර්ෂයේ 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසුව ඔබ අනිවාර්යෙන් මම මේ පැවසූ ඒ උපක්‍රමය උපයෝගී කරගත යුතුමයි. නැත්තම් සිද්ධ වන්නේ ඔබගේ යම් විනාශකාරී තත්ත්වයක් ඔබම ගෙන්වා ගැනීමක්. එක්කෝ ලෙඩ වෙයි, ප්‍රෙෂර් හැදෙයි, නැත්තම් ඇඟ ශරීරය විසින් ගාය නැත්තම් ශරීරයේ ඇති තත්ත්වයන් පිට කිරීම ඔබගේ ඇඟ විසින් ඉල්ලන කාලයක් වань තුල ඔබ සිත විසින් සැපය උදෙසා ඒවා නොකර සිටනවා නම් බොහෝ දුරට ඔබගේ විනාශයම ඔබ සිද්ධ කර ගැනීමක් වැනි දෙයක් සිද්ධ වේවි. ඒ වෙලලා ගැනීමක් නැත්නම් සීදී හානි කර ගැනීම වැනි දෙයට පවා ඔබගේ මනස ගමන් කිරීමකට ඉඩ තිබෙනවා. එබැවින් මේ සෙනසුරු මාරු නැත්නම් අප්‍රේල් 29 දින සිද්ධ වන සෙනසුරු මාරු ඔබ ආදර්ශ කොටගෙන ඒ මාස දෙකේ සිදුවන තත්ත්වයන් ඔබ මැන බලා ඔබගේ ඉදිරියට සැලසුම් කරන්න. විශේෂයෙන් ඔබගේ අපල වලින් මිදීමට කළ යුතු හොඳම ශාන්ති කර්මය එයයි. ඊට අමතරව ග්‍රහ පූජාවන් කරනවා නම් ඒවත් කළාට ගැටලුවක් නැත. Tamanගේ චෛතසිකයන් Tamanගේ මනසට Tamanගේ ශරීරයට ගැළපෙන තත්ත්වයන් ලෝකයට අදාළව හසුරවා ගැනීමයි මේ වෙලාවේ ඒකාන්ත වශයෙන් කළ යුත්තේ. මන්ද මේ උදා වී ඇත්තේ කම්කරුවන්ගේ කාලයක් මිසක් අධිසුඛෝභෝගී ජීවිත ගත කරන අයගේ කාලයක් නොවේ. ඒ අයගේ කාලේ ඉවරයි. ඒ අයගේ කාලයක් නැවත පසු ආරම්භ වේවි. එහෙත් මේ ටිකේ ඔබටත් ඇත්තේ අන් අය කම්කරුවන් මෙන්ම වැඩ කරන්න, මහන්සි වෙන්න. මහන්සි වුණොත් ඔබත් රටයයි, ඔබත් ගොඩයයි, රටත් ගොඩයයි. මහන්සි නොවුනොත් ඔබත් වලයයි, රටත් වලයයි. ඒ තමයි කෙටියෙන් පවසන්නට තිබෙන්නේ. සෑම විටකම රටේ ලෝකයේ ඇතිවෙන තත්ත්වයන් ඔබට ඔබට ආදේශ කර නොගන්න. සෑම විටකම රටේ ලෝකයේ ඇතිවෙන තත්ත්වයන් දෙස උපේක්ෂාවෙන් බලා ඔබගේ වැඩෙත් ඔබ කරගන්න, විප්ලව කිරීම ආදියත් කරන්න. මන්ද ඔබගේ හැඟීම් කුමකින් හෝ පිට කිරීමත් සිද්ධ කළ යුතුයි.
හිතට එන හැඟීම් පිට කළ යුතුයි, ඇඟට එන හැඟීම් පිට කළ යුතුයි. ඇඟට එන හැඟීම් අතපය ගසා ගහ ගැනීම, රණ්ඩු වීම ආදීන් පිට නොකොට ඒවා ගමනෙන් බිමෙන් දහඩිය තම ව්‍යායාම ටිකක් කර පිට කරගන්න. කටට මූට එන හැඟීම් ටික ආණ්ඩුවට බැනලා හෝ කාට හෝ බැනලා කෑ ගහලා පිට කරගන්න. ඒවා කටින් වචනෙන් පමණක් පිට කරන්න, හිතින් පිට නොකරන්න. මන්ද හිත දුර්වල වුණොත් මේ වෙලේ සිද්ධ වන්නේ හදිසි රෝගාබාධ, අනතුරු, තුවාල ආදී ඇතිවීම සහ ඔබට සමහර විට ජීවිතෙන් පවා පලා යාමට සිද්ධ වීමක් වැනි තත්ත්වයක් වීමයි. කෙටියෙන්ම ඒ තමයි පැවසිය හැක්කේ. මේ තරමක් දීර්ඝව මට විස්තර කරන්නට සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් සමාවන්න. අප බලමු දැන් මෙතෙන් පටන් ලග්නයට මෙම සෙනසුරු මාරු වත් කරන තත්ත්වයන් මොනවාද කියා. ඊට අමතරව මා අපට ආරාධනා කරනවා මගේ channel නාලිකාව subscribe කරන්න. ඒ මට කරන ලොකු උදව්වක්. ඊට අමතරව මා මේ නාලිකාවේ පවසා තිබෙනවා 2022 වර්ෂයට අදාළ වාර්ෂික ලග්න පලාඵල විස්තරයක්. ලග්නේ විස්තරයක් පවසා තිබෙනවා. ඊට අමතරව දශාව අනුව ඔබ ගත කරන දශාව අනුව 2022 වර්ෂයේ කෙසේද යන්න මා පලාඵල විග්‍රහයකුත් එම විග්‍රහ පෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව රාහු කේතු මාරුව සම්බන්ධයෙන් මෑතකදී වීඩියෝවක් නිකුත් කළා. බ්‍රහස්පති මාරුව සම්බන්ධනොත් වීඩියෝවක් නිකුත් කළා. ඒවත් නරඹන්න. ඊට අමතරව අඟහරු මාරුව සහ මාසික ලග්න පලාඵල ආදියත් මා මේ නාලිකාව හරහා නිකුත් කරනවා. හැකි සෑම විටකම ඒ සියල්ල නිවැරදිව සිද්ධ කිරීමට උත්සාහ කරන්නේ. ඒවත් සියල්ල සවන් දෙන්න. ඒවැයි කියයි තොරතුරුත් ඔබ සටහන් කරගන්න. ඊට අමතරව මේ සෙනසුරු මාරුව සම්බන්ධයෙන් මා කියන තත්ත්වයන්ොත් ඔබ සවන් දෙන්න. මන්ද සෙනසුරු මාරුව වසර 3ක් පුරා පවතින තත්ත්වයක්. සෙනසුරු කුම්භ රාශියේ වසර 3ක් 2.5ක් පවන පවතිනවා. ඒ කාල පරාසය තරමක් දීර්ඝ කාලයක්. එෙහිදී ඒ දීර්ඝ කාලය තුල ඇතිවන කෙටි කාලීන තත්ත්වයන් මාසික ලග්න පලාඵල, බ්‍රහස්පති මාරු, කුජ මාරු, රාහු මාරු ආදීදී මා එකින් එක පවසනවා. බැවින් මේ පවසන අනාවැක සියල්ල ඒ වසර 2.5ටම අදාළ, වසර 3ටම අදාළ තත්ත්වයක් බවයි මතක තබා ගත යුත්තේ. බැවින් මේ පොදු තත්ත්වයක්. එය හොඳින් මතක තබා ගන්න. සියල්ල ඔබගේ යහපත උදෙසා යොදවා ගන්න. ස්තුතියි. මගේ නාලිකාවට ඔබත් තව සම්බන්ධ වන තවත් අය දැනුවත් කරන්න. ඉදිරියටත් අප මේ නාලිකාව යහපත් ආකාරයෙන් පවත්වාගෙන යමු. බොහොමත්ම ස්තුතියි. මෙතන සිට ලග්න පලාඵල විස්තරේ ලග්නයට තත්ත්වය කෙසේද යන විමර්ශනය කර බලමු. මම ප්‍රේදර්ශන ආරියරත්න ගල්කිස්ස. මේෂ ලග්නයේ අදාළව ගතියට 2022 අප්‍රේල් මාස 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව සහ 23 වර්ෂයේ ජනවාරි මාස 17 දින සිද්ධ වන ඒ සෙනසුරු මාරුව ඔබට කෙසේ බලපායිද? ඔබට ඇති කරන තත්ත්වය කුමක්ද? විශේෂයෙන් 23 වර්ෂයේ ජනවාරි මාස 17න් පසුයි ඔබට මේ තත්ත්වයන් අතිශය වශයෙන්ම තීරණාත්මකව වළංගු වන්නේ. 23 වර්ෂ ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සෙනසුරු ඔබගේ කේන්ද්‍රයේ 11 වෙනියේ ගමන් කරන්නේ. රැකියා ස්ථාන නැත්නම් ඔබගේ 10 වෙනි ස්ථානයේ 10 වෙනි අධිපති, ආය ස්ථානයේවත් 11 වෙනි අධිපති ලෙස සෙනසුරු 11 වෙනියේම ගෝචර වීම මේෂ ලග්නය ඔබට දෙපැත්තකට දාලා ප්‍රතිඵල ලබා දෙනවා. ඔබට තරමක් රැකී ආරක්ෂා ආදායම් මාර්ග ආදීදී වෙහෙස කර තරමක් වෙහෙස මහන්සි වී කරන ආදායම් මාර්ග ආදායම් ස්ථාන ආදී විවර වීමක් පෙන්눔 කරනවා. එම තත්ත්වයන් එම වෙහෙස කර තත්ත්වයන් තරමක් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වේවි. සමස්තයක් ලෙස 23 24 වර්ෂයේ මැදක් අගක් දක්වාම ක්‍රියාත්මක වේවි. ඉන් පසු ඔබට එහි යම් සුබ ප්‍රතිඵලයක් ලැබෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන් මේෂ ලග්නයේ ඔබට මෙම සෙනසුරු මාරුව සමග අලුත් තරමක් අත්දැකීම් බහුල යාළු මිත්‍රාදීන් මුණ ගැසෙවි. තරමක් පරිණත මොහු කුරා ගිය අත්දැකීම් ඇති අය මුණ ගැසෙවි. ඒ අයගෙන් හැකිතාක් උපදෙස් ගන්න. ඔබගේ රැකී ආරක්ෂා දියුණු කර ගැනීම ආදිර දාල අවවාද ලබා ගන්න. මන්ද රාහුත් ලග්නගත වී කේතුත් 7 වෙනියේ ගමන් කරන තත්ත්වයක් තුල සෙනසුරු මාරුවත් සිද්ධ වීම යනු ඔබ තරමක් කලබලකාරී සහ විකාරී මානසික ස්වභාවයක් ක්‍රියාත්මක කරගන්නා කාලයක්. මෙහිදී ඔබට ඒකාන්ත වශයෙන්ම ඔබගේ මානසික පීඩාකාරී තත්ත්වෙන් මිදීමට යම් මිතුරෙක් අවශ්‍යයි. ඔබ ඇසුරු කරනවා නම් ඔබට වඩා අඩුම තරමින් වයස අවුරුදු 10කට 15කටවත් වැඩි මල් කෙනෙක්ගෙන් උපදෙස් ගැනීමට උත්සාහ කරන්න. පිරිමි හෝ කාන්තා ඕනම කෙනෙක්ගෙන් තරමක් මුහුකුරාගේ අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් එලෙස උපදෙස් ලබා ගන්නවා නම් හොඳයි. විශේෂයෙන් ඔබ තරමක් ගැටලුකාරී මහදශාවන් ගෙවන කෙනෙක් නම් වංචනික ක්‍රියා මගින් මුදල් ඉපෙයි වැනි දෙයටත් යටිහිත පෙළඹෙන කාලයක්. ඒ ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි. යටිහිත නම් පාලනය කරගත යුතුයි. ඕනවට වඩා යටිහිතට වහල් වී කටයුතු කිරීම සුබ නැති බව මතක තබා ගන්න. මන්ද ඔබට යම් අසාධාරණ ක්‍රම සහ නීත්‍යානුකූල නොවන ක්‍රම වගින් මුදල් ලිපීම් ආදීට යම් පෙළඹීමක් මෙම සෙනසුරු මාරුව සමග සිද්ධ විය හැකියි. භවභෝග වැවීම, කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධ විශේෂයෙන් ඒ ව්‍යාපාර නැත්නම් එළවලු පළතුරු ආදී කෘෂිකාර්මික ස්වභාවික පරිසරය හා සම්බන්ධයෙන් කටයුතු සම්බන්ධ ව්‍යාපාර වැනි දේවල් ආරම්භ කිරීමටත් ඔබට ඉතාමත් සුබ කාලයක්. ඒ වයින්ත් ඔබට යම් ඵල ප්‍රයෝජන ලබා ගත හැකියි.
ඔබගේ යහළු මිත්‍රාදීන් තරමක් ඔබ සමග දක්වන සහසම්බන්ධතා අඩු කරන කාලයක් තරමක් දුක් මුසු නැත්තම් වෙහෙස මහන්සි වන පොඩි තැන සිට යම් තැනකට පැමිණි. ඔබට තරමක් කාලයක් සිට ඔබට අවංකව ආදරය කර අවංකව ඔබට ලං වුණු යහළු මිත්‍රාදීන් පමණයි ඔබට ඉතුරු වන්නේ. අන් අය ඔබගෙන් යමෙන් වැඩ ලබා ගැනීමට උත්සාහ කරන අය ඔබෙන් ඈත් වේවි. ඒ ගැන ඔබ ඊතරම් ගණන් නොගෙන සිටනවා නම් හොඳයි. මේෂ ලග්නයේ ඔබ විශේෂයෙන් ඔබගේ සැපය ඉදිරියේදී තරමක් පාලනය කරගත යුතුයි. රාහුත් ලග්නගත වන තත්ත්වයක් තුළ ඔබ තරමක් ඔබගේ සැපය උදෙසා අසාමාන්‍ය ලෙස බලාපොරොත්තු තබා ගැනීමක් සිද්ධ විය හැකියි. ඒ බලාපොරොත්තු විසින්ම ඔබ යම් අසාමාන්‍ය ලෙඩ රෝග මානසික අවපීඩාකාරී තත්ත්වයන් සඳහා පෙළඹීමකට ඉඩ තිබෙනවා. එබැවින් ඕනට වඩා සැපෙන් නොසොයන්න ලද දෙයින් සතුටු වී ඔබගේ ගමන යාමට උත්සාහ කරන්න. සෙනසුරු ඔබගේ විශේෂයෙන් දහවැන්නාධිපති ලෙස රැකී රක්ෂාදී ස්ථානයේ අධිපති ලෙස රැකී රක්ෂාවලදී වුණත් සහනදායී තත්ත්වයක් නොදේවි තරමක් වෙහෙස කර තත්ත්වයන් විඩිනිඩ උදා කර දේවි. ඒ තත්ත්වය කෙටි කාලිනයි වසර දෙකකදී පමණ ඉවත් වන සහ ඔබට යහපත් මාර්ගයක් විවරණ තත්ත්වයක්. එබැවින් ඒ කාලවල ඇතිවන ඒ සුළු අස්වාභාවික තත්ත්වයන්වලදී තරමක් ඉවසීමෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. මෙහිදී ඔබ බොහෝ දුරට ඔබගේ මව්ගේ සෞඛ්‍ය ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. මව්ට යම් වකුගඩු ආශ්‍රිත ආබාධ මුත්‍රා අමාරු හෝ යම් යටි බඩ ආශ්‍රිත හට ගන්න යම් පීඩාකාරී තත්ත්වයන් ගැන තරමක් සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබ ඔබගේ පියා සමග එකතු වී කරන යම් ව්‍යාපාර පියාගේ අත්ගුණයෙන් පියාගේ හැකියාවෙන් විශේෂයෙන් පියා ඔබගේ යම් සාහජ හැකියාවෙන් අත්ගුණයෙන් යම් දෙයක් කරන කෙනෙක් නම් ඒ පියා සමග එකතු වී යම් ව්‍යාපාරයක් දියුණු කර ගැනීමක් පියාගේ ව්‍යාපාරයට ඔබ හවුල් වී පියාවත් තරමක් තැනකට ගෙන ගොස් ඔබගේ කාර්යත් කර ගැනීම කන දෙක සිද්ධ කරගත හැකියි. ඒ වටත් ඔබ තරමක් උදව් දී කටයුතු කරනවා නම් හොඳයි. විදේශගත වී සිටින මේෂ ලග්න කරුවන්ට මෙම සෙනසුරු මාරුව සමග ඔබගේ විශේෂයෙන් වියහිදන් ආදී පාලනය කර ගැනීමක් පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට ඔබ යමක් ඉතුරු කර ගැනීමට උත්සාහ කරાવી. ඒ සුබ තත්ත්වයක් මුදල් හදල් පැතෙන් ඔබ වැය කරනවට වඩා රඳවා ගැනීමට නැත්නම් යම් ස්ථාවර තැන්පතු වැනි දේවල් රඳවා ගැනීමට උත්සාහ කරાવી. ඒ සුබ තත්ත්වයක්. ඔබගේ වචනේ ප්‍රවේශම් කරගන්න මානසික මට්ටම තරමක් අසාමාන්‍ය ලෙස අනවශ්‍ය ලෙස යම් කැළඹීමක් ඇති වී හැකි අනවශ්‍ය මනෝභාවයන් ඔළුවේ ගොඩනැගීමකට ඉඩ ඇති තත්ත්වයක් මේෂ ලග්නයේ විදේශගත වූ අයට පෙන්눔 කරනවා. බොහෝ දුරට මෙහිදී Tamanට ඇති තත්ත්වයන් අනුන්ගේ උදව් උපකාර අඩු වීම ආදී දේවල් නිසා හටගන්නා ස්වරූපයක් විය හැකියි. ඒ වයිදී ප්‍රවේශම් වන්න. ඔබ විදේශ රට වෙනස් කිරීම මාරු කිරීම ආදී උත්සාහ කරනවා නම් බොහෝ දුරට ඉදිරියේදී ඔබට ඇත්තේ පෙරදිග රටක් ආශ්‍රිත යම් ගමනක්. බටහිර රටකදී ඔබ දැනට වාසය කරනවා නම් පෙරදිග රටකට සංචාරක යාමක් වෙන දෙයකට උත්සාහ කරනවා නම් ඒ වටන සුබයි. ඒ අරනකොට බටහිර රටවල් වලට යන සංචාරවලදී තරමක ගැටලුකාරී තත්ත්වයන් පෙන්වු කරන බවත් හොඳින් මතක තබා ගන්න. අප පැවසූ රාහු කේතු මාරුව සම්බන්ධයේ අනාවැකිය වලටත් ඔබ සවන් දෙන්න. බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් සහ 22 වර්ෂයට අදාළ පලාපල සහ 23 වර්ෂයට අදාළ පලාපල මාසික ලග්න පලාපල ආදී සියල්ලට සවන් දෙන්න. ඊට අමතරව ඔබගේ පුද්ගලික ජන්මපත්‍රයත් පරීක්ෂා කරවාගෙන ඒවටත් අදාළව මෙම තත්ත්වයන් ගලපා ගන්න. සෙනසුරු සමස්තයක් ලෙස මේෂ ලග්න කරවන්ට පැවති තත්ත්වයට සාපේක්ෂව තරමක් සුබ තත්ත්වයක් උදා කරනවා. එහෙත් රාහු ලග්නගත වීම මත 24 වර්ෂ ජනවාරි දක්වා කාලේ නම් සිත සහනකාරී තත්ත්වයේ තරමක් අඩු බව සහ කේතු 7 වෙනියේ ගමන් කරන තත්ත්වයක් තුළ විවාහ දිවියේදී සතුට තරමක් හීන වීමකට ඉඩ ඇති බව මතක තබා ගත යුතුයි. මේ 100%ක්ම අදාළ වන්නේ ඔබගේ ජන්මපත්‍රයේත් මීටම අදාළ එම ගැටලුකාරී තත්ත්වයන් උද්දීපනය කරනවා නම් පමණක් බවත් හොඳින් මතක තබා ගන්න. මේෂ ලග්නයට අදාළ තත්ත්වය එයයි. වෘෂභ ලග්නයට අදාළ ගතියට 2022 අප්‍රේල් මාස 29 දින සහ 23 වර්ෂ ජනවාරි මාස 17 දින සිද්ධ වන සෙනසුරු මාරු. වෘෂභ ලග්න කරවන්ට අදාළව විශේෂයෙන් මුලින් මතක් කළ යුතුයි. සැබෑ ලෙස සෙනසුරු මාරු සිද්ධ වන්නේ 23 වර්ෂ ජනවාරි මාස 17 දිනේදී. එම සෙනසුරු කුම්භ රාශිගත වී එනම් ඔබගේ කේන්ද්‍රයේ 10 වෙනියේ තැන්පත් වේ. 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සක්‍රියව පවතිනවා. 10 වෙනියේ සෙනසුරු ගමන් කරනවා. සෙනසුරු එතනින් අයින් වෙන්නේ 25 වර්ෂයේ මාර්තු මාසෙන් පසුවයි. 22 වර්ෂයේ අප්‍රේල් 29 දින සිද්ධ වන සෙනසුරු මාරු සෙනසුරු නැවත වක්‍ර වීමක් 22 වර්ෂයේ ජූලි මාස 12 දිනදී සිද්ධ වෙනවා. වක්‍ර වී නැවත මකරයට පැමිණීමක් සිද්ධ වෙනවා. එය නැවත ආයිත් පෙර තත්ත්වයටපත් වීමක් නැවත සෙනසුරු මාරුවක් සැබෑ ලෙස හරියටම සිද්ධ වන්නේ 23 වර්ෂයේ ජනවාරි 17 වෙනිදාන් පසු බව මතක තබා ගන්න. ඒ දෙකටම අදාළව අපි මේ අනාවැකි පවසන්නේ.
විශේෂයෙන් සෙනසුරු ඔබගේ කේන්ද්‍ර සටහනේ 9 සහ 10 අධිපති ග්‍රහයා 9 10 අධිපති 10 වෙනිදටම ගෝචර වීමකුයි මෙලෙස සිද්ධ වන්නේ. එම ග්‍රහ මාරුව ඔබට විශේෂයෙන් යෝගකාරක ලෙස වෘෂභ ලග්නයේ ඔබට දෙපැත්තක බලපෑම් ඇති කරන සෙනසුරු යනු යෝගකාරකත්වයට වෘෂභ ලග්න කරවන්ට ලබා දෙන මෙන්ම බාධකත්වයකුත් ලබා දෙන ග්‍රහයෙක්. කොහොම නමුත් සෙනසුරු යනු වෘෂභ ලග්නයේ යෝගකාරකත්වයේ කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගත යුතුයි. වෘෂභ ලග්න කරුවන්ගේ සලකුණ ගවයා යනු ඕන බරක් දරාගෙන ඇදී හැකි චරිතයක්. ඕන බරක් දරාගෙන ඇදී හැකි කෙනෙකුට සෙනසුරු යනු යහළුවෙක්, මිත්‍රයෙක්. එබැවින් ඒ යෝගකාරකත්වයේ ඒ ලෙස තේරුම් ගන්නව නම් යහපත්. නැත්තම් ඔබට තේරෙන භාෂාවෙන් ඒ ලෙස තේරුම් ගන්නව නම් ප්‍රමාණවත්. ජ්‍යොතිෂ කාරණා කියන්නට ගියහොත් ඒ ඔබට නොතේරීමකට ඉඩ තිබෙනවා. කොහොම නමුත් සෙනසුරු 10 වෙනිට ගෝචර වීම යන ඔබගේ රැකියා ස්ථානයේ ගෝචර වීමක් මේ ඔබට සස යෝගයේ උදා කිරීමක් ලෙසත් ගත හැකි. සෙනසුරු මූල ත්‍රිකෝණ 10 වෙනිට ගෝචර වීම ඔබගේ ආර්ථික පැත්තට අදාළ රැකී ආරක්ෂා ආදී පැත්තට අදාළ උපරිම කැපකිරීමක් ඔබට සිද්ධ කරන්න වන කාලයක්. මේ 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසුවයි සැබෑ ලෙස ආරම්භ වන්නේ. ඔබට අධික ලෙස රැකී ආරක්ෂා වලට මහන්සි වීමට සිද්ධ වන කාලයක්. ඔබට ගෞරව තරමක් අඩු වේවි. ඔබ කෙරේ යම් පැසසුම් අන් අය දක්වන පැසසුම් අඩු වේවි. ඒත් ඔබට ඉවසා දරා ගැනීම සිද්ධ වෙනවා. ඉවසන තරමට ඔබට දියුණුව ඇත්තේ. ඉලක්ක අරමුණු ආදී ඔබට ඇතත් ඒවා ඉෂ්ට කර ගැනීමට ඔබ හැල්මේ දුවන ගති ඇතත් ඔබට අධික ලෙස වෙහෙස මහන්සියක් ඇත රැකී ආරක්ෂා ආදී වුණත් ඔබගේ ක්‍රීඩා හෝ වෙනත් කටයුතු අධ්‍යාපන ආදී සෑම දෙයකදීම එයින් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔබ අධික ලෙස වෙහෙස වන සහ ඔබගේ උපරිම කැපවීම දක්වන තත්ත්වයක් තුලත් බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඒවා නොලැබීමකට ඉඩ තිබෙනවා. ඒ නොලැබීමකට ඉඩ තිබීම යනු ඔබට අත්දැකීමක් ලබා දෙන බවයි. ඒ අත්දැකීමක් ලබා දීමටයි ඔබට එම අවස්ථාව උදා කරන්නේ. එබැවින් එලෙස ඔබ තබන අඩියක් පාසා ඔබ බලාපොරොත්තු වෙන සමාජ ප්‍රසාදයේ සමාජ ඔබගේ අවධානය ඔබට නොලැබුණා කියා ඔබ කනකාටු නොවන්න. පසුව ඒ අත්දැකීම් එකතු කරගෙන ඔබට අලුත් ගමනක් යා හැකියි. විශේෂයෙන් රාහු 12 වෙනි නිසා කේතු 7 වෙනිත් ගමන් කරන තත්ත්වයක් තුල ඉදිරි වසර එකහමාරක දෙකකම සමස්ත කාලය ඔබට වීදම් ආදියත් අධික වන කාලයක්. මුදල් හදල් සම්බන්ධන යම් ගැටලු හට ගන්නා කාලයක්. ඒ හේතුවෙන්ම ඔබට දිවාරය නොබලා රැකී ආරක්ෂා ආදී වෙහෙස මහන්සි වෙනට සිද්ධ වේවි. දැනට කරන කැපකිරීමට වඩා දෙගුණයක් ඔබට කැපකිරීම වැඩි කරන්නට සිද්ධ වේවි. ඒ රටේ ලෝකයේ ඇති ආර්ථික තත්ත්වයන් නිසාම වන තත්ත්වයකුත් නොවේ. ඔබට අදාළව තරමක් වැඩිපුර බලපෑම් ඇති කිරීමක්. ඔබ වෙහෙස මහන්සි වී රැකියාවට උපරිමයෙන් ඔබගේ කැපකිරීම දක්වන කෙනෙක් නම් මේ කිසි ලෙසකින්වත් බය නොවන්න. එලෙස කැපකිරීමක් නොදක්වන අයටයි මේ අපලයක් වන්නේ. නැත්නම් මේ දුෂ්කර අවස්ථාවක් වන්නේ. කැපකිරීම කරන අයට මේ Tamanගේ එම කැපවීමට අදාළව බොහෝ දුරට අනිත් පැත්තෙන් සාර්ථකත්වයන්ද ලබා දෙන ආර්ථික පැත්තෙන් සහ සමාජීය පැත්තෙන් සාර්ථකත්වයන්ද ලබා දෙන කාලයක්. ඒ හොඳින් මතක තබා ගන්න දෙක හරියට පෙරා වෙන් කරගන්න. විශේෂයෙන් වෘෂභ ලග්නයේ ඔබ රැකී ආරක්ෂා ආදීදී යම් ඒවායේ ඉල්ලීම් අයිතිවාසිකම් ආදී ඉල්ලීමට යම නම් මේ කාලේ තරම් නුගුණ බවයි පවසන්නට තිබෙන්නේ. ඉල්ලන්නට ගියොත් ඔබ තනි වෙනවා, අන් අය ඔබ තනි කර යනවා, පිට වෙනවා. විප්ලව ගේමට ගියත් තත්ත්වය එයමයි. ඔබ තනි වෙයි. ඔබ සම්බන්ධයෙන් අන් අය තරමක් නීතිමය යම් විනයානුකූල ක්‍රියාමාර්ග ගනීවි. ආයතන ප්‍රධානීන් ඔබ සමග උරණ වේවි. එහෙත් ඔබ සමග යන අන් අය පසුපසට වෙනවා. ඔබ බිල්ලටදී එය ඔබගෙන් ඉවත් වෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න. කකුල් දණෙහි සාහසයම් අනතුරක් සිද්ධ වීමකට ඉඩ තිබෙනවා. විශේෂයෙන් අවදානම් වැඩවලදී ප්‍රවේශම් වන්න. කකුල් දණෙහි සාසිත එන ඇවිදීම් ආදීදී තරමක් ඔබගේ දණහිස්සේ ඇතිවන පීඩාවන් වලදී කකුලට තරමක් විවේකයේ ලබා දෙන්න. වෙහෙස මහන්සි වීමේදී ඔබට ශරීරය ගැන සෞඛ්‍ය ගැනත් අමතක වී යන ගතියකුත් මෙහි පෙනෙන්නට තිබෙනවා. උදරාබාධ, බඩේ අමාරු, විශේෂයෙන් ગેස්ට්‍රයිටිස්, ඊට වැඩිය වකුගඩු, මුත්‍රා අමාරු ආදී දේවල් තරමක් මුත්‍රා ගල් වැනි තත්ත්වයන් තරමක් වැඩිපුර ක්‍රියාත්මක වීමට කාරණා දෙනවා. ඔබට එවැනි රෝග ආදී දැනට තිබෙනවා නම් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. කොහොම නමුත් ඔබගේ මෙතෙක් කල දැක්වූ ආධ්‍යාත්මික හැසිරීම රටාව නම් තරමක් ඉදිරියේදී වෙනස් වේවි. සමහර විට පන්සලකටවත් යන්නට වෙලාවක් නැති වේවි. 2023 වර්ෂයේදී මේ තරමක් වැඩිපුර ක්‍රියාත්මක වනවා. පැවිදීම් ආදීට සහ වැඩිපුර ආගම දහම ආධ්‍යාත්මයේ ආගම අල්ලාගෙන ඔබ කරගෙන කටයුතු බොහෝමයක් ඉදිරියේදී අත්හරිවි. ඔබ තරමක් ඒ වෑන් පරිබාහිරව Tamanගේ ලෞකික ගමන යාමට වැඩිපුර උත්සාහ කරાવી. එය හොඳයි. නරකක් නැති බවයි පවසන්නට තිබෙන්නේ. ඔබගේ දරුවන්ට මව්පියන්ට ආදී තත්ත්වයන්ට ඒ අය ගැන යමක් පවසනකට වඩා ඔබ Taman ගැන සොයා බලා ගත යුතු කාලයක් වනවා. එබැවින් මා ඒ අය ගැන අනිකුත් තත්ත්වයන් රාහු කේතු මාරු බ්‍රහස්පති මාරු ආදී කියා ඇත් තොරතුරු ඔබ අවධානය යොමු කරන්න.
වාර්ෂික ලග්න බලාඵල, මාසික ලග්න බලාඵල ආදීදී යමක් පවසනවා ඒවටත් අවධානය යොමු කරන්න. ඊට සාපේක්ෂවයි ඔබට යමක් සිද්ධ වන්නේ. ඇස් පෙනීමේ දුර්වලතා හටගනීවි. විශේෂයෙන් ඇස් සම්බන්ධිත දෝෂවලදී ඇස් කණ්ණාඩි භාවිත කරන්න. 23 වර්ෂ ජනවාරි මාසයෙන් පසුයි මෙම තත්ත්වය වැඩිපුර පෙනෙන්නට තිබෙන්නේ. ඔබ විදේශගතයේ සිටින වෘෂභ ලග්න කරුවෙක් නම් ඔබගේ විදේශගත යාළු මිත්‍රාදීන් තරමක් මොහුකුරාගේ අත්දැකීම් ඇති. තරමක් ඔබට හොඳින් ආශ්‍රය කර හැකි. නැත්නම් ඔබට තරමක් ඉගෙන ගත හැකි. හොඳ යාළු මිත්‍රාදීන් මුණ ගැසීමක්, ගුරුවරුන් මුණ ගැසීමක් වෙනදාක් සිද්ධ වෙනවා. ඒ අයගෙන් ඔබ යහපත් ලෙස වැඩ ලබා ගන්න. විශේෂයෙන් ඔබ විදේශගතයේ සිටිනවා නම් ඔබගේ සිත තරමක් චංචල ගති ඉදිරි වසර එකමාරක කාලය තුළ වැඩිපුර ක්‍රියාත්මක වේවි. එහෙත් ඒවට කලබල නොවන්න ඔබට තව කෙනෙක්ගෙන් උපදෙසක් ඕදනක්ගෙන ඒ තත්ත්වයන් निराකරණය කරගත හැකියි. වෘෂභ ලග්නයේ ඔබට සෙනසුරු මාරුව නරකක් ඇති කරන්නේ නැති බවත් පැවසිය යුතුයි. නරකක් ඇති කරන්නේ රැකී ආරක්ෂාවලදී මහන්සි විය නොහැකි, වෙහෙස විය නොහැකි, දුකක් දරා ගැනීමට නොහැකි අයට පමණක් බවයි මතක තබා ගන්න. ඔබට දුක දෙන කාලයක් බව කෙටියෙන්ම පැවසිය යුතුයි. එහෙත් ඒ දුක දරා ගැනීම මතයි ඒ අපලයක්ද සඵලයක්ද යන තීරණය වන්නේ. තව පැත්තකින් ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහනේ මේ වනට ගත කරන දශ අනුදශ ආදී රදාල ඒ තත්ත්වයක් මතයි මේ තීරණය වන්නේ. ඒ හොඳින් මතක තබා ගන්න. මිතුන ලග්නයට අදාළව ගත විට මෙතෙක්කල් 8 වෙනිනේ ගමන් කළ සෙනසුරු අප්‍රේල් මාස 29 දින 9 වෙනිට ගෝචර වීමක් සිදු වනවා. 8 වෙනි අධිපති සහ 9 වෙනි අධිපති ලෙස 9 වෙනිට සෙනසුරේ ගෝචර වීම මිතුන ලග්න කරුවන්ට ඉතාමත්ම වැදගත් තත්ත්වයන් කීපයක් පවසනවා. මෙහිදී මතක තබා ගත යුතු දේ නම් සැබෑ සෙනසුරු මාරුව සිද්ධ වන්නේ 22 අප්‍රේල් මාසයට වඩා 23 වර්ෂයේ ජනවාරි මාස 17 දින බවයි. එබැවින් මේ తాවකාලික සිද්ධ වන සෙනසුරු මාරුවක් මෙහිදී සෙනසුරු නැවත වක්‍ර වී 22 වර්ෂයේ ජූලි මාස 12 දින මකරයට නැවත පැමිණෙනවා. එනම් 8 වෙනිට නැවත පැමිණෙනවා. එනම් ඔබට ඔබගෙන් මිදෙන නැත්නම් ලග්න අෂ්ටම දැන් ඔබ මිදෙන ඒ රාෂ්ටක තත්වයෙන් නැවත පීඩා වීමට අදාළ තත්ත්වයක් ජූලි මාස 17 දින ආරම්භ වන බව ඔබ මතක තබා ගත යුතුයි. ජූලි මාස 17 දින ආරම්භ වෙනම ලග්න අෂ්ටම ඒ රාෂ්ටකයේ 25 වර්ෂයේ 23 වර්ෂයේ ජනවාරි මාස 17 දක්වාම පවතිනවා. සැබෑ සෙනසුරු මාරු සිද්ධ වන්නේ නැත්නම් ඔබගේ ඒ රාෂ්ටක ආදී සැබෑ ලෙස නිමවන්නේ 2023 වර්ෂයේ ජනවාරි 17 වෙනිදාන් පසු බව හොඳින් මතක තබා ගන්න. 2025 වර්ෂයේ සැප්තැම්බර් 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සෙනසුරු 9 වෙනිනේ ගෝචර වීමක් සිද්ධ වනවා. මෙම මාස දෙකක කාලයත් 23 වර්ෂයේ සෙනසුරු මාරුවෙන් පසු දාවන ඉදිරි කාලයත් විශේෂයෙන් මිථුන ලග්න කරුවන්ට ආගම දහමට තරමක් වැඩිපුර නැඹුරු කරන කාලයක්. බොහෝ දුරට ඔබගේ පැවති යම් පීඩාකාරී තත්ත්වයක් නැත්නම් ඒ රාෂ්ට්‍රකාදී නිසා පැවති යම් ඔබගේ දියුණුවට අදාළ গুপ্ত පැත්තට අදාළ යම් බාධා වීමක් ඉවත් වීමක් වැනි දෙයක් හදිසියේ ඔබට ඇති වූ කරදර බාධා ඔබ සැලසුම් කර කටයුතු සම්බන්ධයෙන් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට පැවති හදිසි බාධාවන් බොහෝමයක් අඩුවීමට අදාළ තත්ත්වයක් මෙම සෙනසුරු මාරුව සමග පෙන්눔 කරනවා. සෙනසුරු මාරුව ඔබ නිවැරදිවම නිශ්චය කරගත යුතුයි. 2022 අප්‍රේල් 29 සිට ජූලි මාස 12 දක්වා කාලයේ සෙනසුරු මාරුව ඔබ මකර ලග්නයට අදාළව ක්‍රියාත්මකයි. නැවත ජූලි මාස 12 දින ඔබට ඒ රාෂ්ටකයේ උදා වෙනවා. නැවත 23 වර්ෂයේ ජනවාරි 17 දිනේදී මේ රාෂ්ටක සම්පූර්ණයෙන් නිම වී සම්පූර්ණ වශයෙන් සෙනසුරු මාරුව සිද්ධ වන්නේ. එබැවින් ඔබ මෙහි සැබෑ ප්‍රතිඵලය 23 වර්ෂයේදී භුක්ති විඳින්නට ඇති බව හොඳින් මතක තබා ගත යුතුයි. කොහොම නමුත් 23 වර්ෂයේ සිදුවන අනිකුත් ග්‍රහ තත්ත්වයන්ද අනුව සැලකීමේදී 23 වර්ෂයේදී ඔබ විදේශගත වීම ආදිර වැඩි නැඹුරුවක් දක්වන කාලයක්. විදේශගත රැකී ආරක්ෂා ආදීදී ඔබට අවස්ථා රැකී ආරක්ෂා අවස්ථා විවර වීමක් පෙන්눔 කරනවා. විදේශගත වීමට උත්සාහ කරන අයට ඉතාමත්ම යහපත්. ඔබගේ මහදශ අතුරුදශ ආදීදී විදේශගත වන යෝග පවතිනවා නම් බොහෝ දුරට ඒවා සක්‍රිය වීමට අදාළ ඒ දිනවල කාරණා යෙදේවි. විශේෂයෙන් ඔබට දුර ගමන් ආදී බහුල වශයෙන් නිදීමක්ද 23 වර්ෂයේ පුරාම අපේක්ෂා කළ යුතුයි. ඉදිරි 24 25 ආදී වර්ෂවලදී වුණත් සෙනසුරු මාරුව හේතුන් ඔබට ඇත්තේ ඒ සඳහා ඉතාමත් සුබ තත්ත්වයක් නැත්නම් උදව් දීමක්. ආගම දහමට අදාළ කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඉදිරියේදී පෙන්눔 කරනවා. කොහොම නමුත් 2023 වර්ෂයේ සෙනසුරු මාරුව සමග එක පැත්තකින් ඔබ තරමක් අවුල් වීමක් නැත්නම් පූජ්‍ය පක්ෂ ආධ්‍යාත්මික ප්‍රධානීන් ආගමික ප්‍රධානීන් සමග සුළු මතභේද ඇති කර ගැනීමකුත් පෙන්눔 කරනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ. ඔබගේ පියාට යම් මාර්ග තත්ත්වයක් බොහෝ දුරට 23 වර්ෂයේදී ක්‍රියාත්මක වේවි. 9 වෙනින් පියා ගැන කියවෙනවා. 9 වෙනිට සෙනසුරු මාරු වීම යනු ඔබගේ පියාට යම් ඒ රාශික තත්ත්වයක් උදා වීමක් වැනි තත්ත්වයක් භාව කේන්ද්‍ර ක්‍රමය අනුව පැවසිය යුතුයි. එහිදී ඔබගේ පියාට ඇති දැන් පීඩාකාරී තත්ත්වයක විඳිනවා නම් පියාට යම් අභාග්‍ය සම්පන්න අත්දැකීම් බොහෝමයකට මුහුණ දෙන්නට 23 වර්ෂයේදී කාරණා යෙදේවි. ඒ ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි.
මෙහිදී සමස්තයක් ලෙස මේ සෙනසුරු මාරුව සමග ඔබගේ පෙර පින් මතුවීමක් සහ ඒවා හේතුවෙන් ඔබගේ පසුගාමී වූ බොහෝ දේවල් නැවත ඉදිරියට කරගෙන යාමට යම් විශ්ව විසින් ලබා දෙන අවස්ථාවක් නිදයක් උදා වනවා. එයත් සුබම සුබ තත්ත්වයක්. පැවිදි වීම ආදී උත්සාහයක් උනන්දුවක් කැමැත්තෙන් සිටින අයට පැවිදි වීමට හොඳ කාලයක්. බණ භාවනා ආදීට ඉතාමත්ම හොඳ කාලයක් සහ බොහෝ දුරට ඔබගේ කිට්ටුවන්ත පැවිදි වීමට කෙනෙක් කිට්ටුවන්තව සිටිනවා නම් ඒ අයට නැත්නම් ඔබගේ දරුවෙක් හෝ ඔබගේ දන්නා කෙනෙක් පැවිදි වීමට පාදවීමට බලා සිටිනවා නම් ඔබට පුළුවන් ඒ අයට උදව්වක් දී ඒ පැවිදි වීම සඳහා අවශ්‍ය ඒ මූලික පහසුකම් ආදී ලබා දී ඒවට උදව් උපකාර ලබා දෙන්න. ඒවටත් හොඳයි. රැකී රක්ෂාදී සම්බන්ධයෙන් සෙනසුරුගේ ලොකු උදව්වක් දායකත්වයක් පෙන්වුම් කරන්නේ නැති බව පැවසිය යුතුයි. රැකියාවේදී ගමන් බිමන් නම් බොහෝ අඩුවීමක් පෙන්වුම් කරනවා. කොහොම නමුත් රැකී රක්ෂාදීදී ඔබට තරමක සමහර දේවල් ගැන රැකියාවේ දියුණුවට හෝ පැවැත්මට අදාළව ඔබට ලොකු උදව්වක් ලබා දීමට ඉදිරියේදී සෙනසුරු මාරුවෙන් ලොකු අවස්ථාවක් නොලැබේවි. පාරිසරික කටයුතු ගහකොළ සතාසිව්පාව හෝ තරම කෘෂිකාර්මික ක්ෂේත්‍ර නැත්නම් එළවලු පළතුරු ආදී යම් ස්වභාවික දේවල් සම්බන්ධයෙන් කරන අධ්‍යයන කටයුතු අධ්‍යාපන කටයුතු සහ පරිශ්‍රශීලී කටයුතු සඳහා ඉතාමත් සුබ තත්ත්වයක් මෙම සෙනසුරු මාරුව සමග ඔබට උදා වනවා. ඔබ එවැනි ක්ෂේත්‍රයක ලදලා අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා නම් වැඩිපුර නැඹුරු වී ඌමනාවෙන් ඒවා සිද්ධ කරන්න ඒ සඳහා ඉතාමත්ම යහපත් බවක් මෙහිදී පැවසිය හැකියි. දරුවන්ට මුණුපුරන්ට ලොකු අසුබ හෝ සුබ තත්ත්වයක් සෙනසුරු මාරුවෙන් පිළිබිඹු නොවන බව මතක් කළ යුතුයි. ඒවා සම්බන්ධයෙන් අප බ්‍රහස්පති මාරුව ගැන කියූ ඒ පලාපල විග්‍රහයටත් රාහු කේතු මාරුව සම්බන්ධයෙන් කියූ පලාපල විස්තරයටත් මාසික ලග්න පලාපල සහ දශා 22 වර්ෂයේ දශා 90 තත්ත්වයට දාලා පවසු පලාපල විග්‍රහයටත් සම්බන්ධ වෙන්නේ ඒවායේ යම් තොරතුරක් ඒ ගැන අප කියා ඇති. සමස්තයක් ලෙස මිථුන ලග්නයේ සැමටම අයහපතින් යහපත මතුවීමක් මෙම සෙනසුරු මාරුව සමග පෙන්눔 කරන බැවින් යහපත් තත්ත්වයක් උදාවීමක් ගැනයි වැඩිපුර පවසන්නට තිබෙන්නේ. කෙටියෙන් තත්ත්වය එයයි. කටක ලග්නයට අදාළව ගත් විට මෙතෙක්කල් 7 වෙනියේ ගමන් කළ සෙනසුරු 2022 වර්ෂ අප්‍රේල් මාස 29 දින 8 වෙනිට ගෝචර වීමක් සිද්ධ වනවා. එනම් මේ සෙනසුරු මාරුව සමග ඔබට ලග්න අෂ්ටමේ රාෂ්ටකයේ උදාවීමක් සිද්ධ වනවා. ඉන්පසු 22 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනි දින නැවතත් වක්‍රවන සෙනසුරු නැවත මකරයට ගමන් කරනවා. එබැවින් එම සෙනසුරු මාරුව ඔබට ඒ තරම් ලොකුවට නැත්නම් මේ මෑතකදී සිද්ධ වන සෙනසුරු මාරුව සම්බන්ධයෙන් ලොකු යමක් පවසා තේරුමක් නැති බව මතක තබා ගන්න. විශේෂයෙන් ඔබට වැදගත්ම සෙනසුරු මාරුව සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනේදී. 23 වර්ෂයේ ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම කාලයේ ඔබගේ කේන්දරයේ නිවැරදි ලෙස සෙනසුරු මාරුව සිද්ධ වෙනවා. දැනට 7 වෙනියේ ගමන් කරන සෙනසුරු ඒ කාලයේදී 8 වෙනිට ගෝචර වීමක් සිද්ධ වෙනවා. සෙනසුරු 8 වෙනියේ ගමන් කිරීම යනු ලග්න අෂ්ටම ඒ රාෂ්ටකයක්. සෙනසුරු 8 වෙනියේ ගමන් කිරීමෙන් සිදුවන මේ අෂ්ටම ඒ රාෂ්ටකයේ හේතුවෙන් යම් බාධා වීම අනුමාන කළ යුතුයි. විශේෂයෙන් ඔබගේ ජීවිතයට අදාළ අනාගතයට අදාළ මෙතෙක්කල් පැවති යම් ස්ථාවරව යම් ගැටලුවක් නැතුව පැවති සමහර තත්ත්වයන් ගැටලු ඇති කර තත්ත්වයට උද්දීපන වීමකට ඉඩ තිබෙනවා. මේවා පාලනය කර ගැනීම තමන්ගේ මනසටම අදාළ මනසනම සාපේක්ෂ තත්ත්වයක් හිත ශක්තිමත් කරගත යුතුයි. ඒ රාෂ්ටක ආදීදී එක පැත්තකින් එවැනි දේවල් අනිත් පැත්තෙන් තමන්ගේ গুপ্ত තත්ත්වයන් නැත්නම් අමනුෂ්‍ය දෝෂ গুপ্ত දෝෂ ආදී දේවල් තරමක් තමට නරක ලෙස ක්‍රියාත්මක වීමකට ඉඩ ඇති කාලයක් ඒ වයින් ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් මෙම අප්‍රේල් මාස 29 සිට ජූලි 12 දක්වා කාලවකවානුව ඔබට ඒ සම්බන්ධයෙන් යම් ඉඟිබිඟි දැනේවි. විශේෂයෙන් ඔබට යම් මළගිය ප්‍රාණකාරී නිතර මතක් වේවි. නැත්නම් ඔබට යම් සිහිනෙන් පෙනේවි. නැත්නම් ඔබගේ සිටින වාසස්ථානවලදී යම් අදෘශ්‍යමාන ආකාරයේ දේවල් ඔබට දෘශ්‍යමාන වීමට පටන් ගනීවි. ඒවා හේතුවෙන් ඔබට හටගන්න මානසික අසහනකාරී තත්ත්වයන් බොහෝ දුරට එම මාස දෙකේදී ඇති වී නැවත නැති වී යාවි. නැවත 22 වර්ෂයේ ජූලි මාස 12 සිට 22 වර්ෂ ජනවාරි 17 දක්වා කාලය තුල නිශ්චල තත්ත්වයක් පෙන්වුම් කළත් ජූලි 23 වර්ෂ ජනවාරි 17 වෙනිදාන් පසු උදාවන නැවත ආයි ලග්න අෂ්ටම ඒ රාෂ්ටකයේදී ඔබට ඒ බාධාකාරී පැත්ත නැවත සක්‍රිය වීමට පටන් ගනීවි. ඒ ගැන අවධානයෙන් සිටින්න. ලග්න අෂ්ටම ඒ රාෂ්ටක තත්ත්වය සමග රාහු කේතු මාරුවත් සියල්ල සැලකුව විට ඔබට ඒ තරම්ම යහපත් තත්ත්වයක් නොපෙනෙන බවයි පවසන්නට තිබෙන්නේ. එහෙත් මෙහිදී ඔබ මතක තබා ගත යුතු තත්ත්වය නම් මේ බාධාවන් සියල්ල ඔබට කනට දැන් ඇසෙනවා නම් බාධා වෙන ස්වરૂපය ඔබට දැනෙනවා නම් එයයි මිදෙන මාර්ගයත්. බාධා ආදීන් ඔබගේ තත්ත්වයන් මුදවා ගන්න මාර්ගයත් එයමයි. අනිත් එක දශා මහා දශා අතුරු දශා ආදී මගිනුත් මේ තත්ත්වයන් වෙනස් වෙනවා. එබැවින් මේ ඔබට පුද්ගලික අනාවැකියක් නොවේ. ඔබ සෑම දිනකට කටක ලග්නයේ සැමට පොදු වූ අනාවැකියක්. එබැවින්
මේ අඩු වැඩිකම් ඔබගේ ජන්මපත්‍රය අනුව පරීක්ෂා කරගත යුතුයි. මා මෙහි පවසන්නේ සමස්ත තත්ත්වය. විශේෂයෙන් කටක ලග්නයේ ඔබ බොහෝ දුරට ඉදිරි 2023 වර්ෂයේදී නම් ප්‍රවේශම් විය යුතුයි. 24 වර්ෂයේදී එසේම 24 වර්ෂයට වඩා 23 වර්ෂයේදී විශේෂයෙන් වර්ෂ අවසානයේ දක්වාම කාලේ ඔබට ඇත්තේ අතුරේ යන ගමනක් බොහෝ දේවල් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් මිශ්‍ර නොවේවි. හදිසි අනතුරු පීඩාවීම සහ විශේෂයෙන් ඔබගේ කකුලකට අනතුරක් වීමක්, ඔබගේ ඇවිදීම් ආදියට පාද ආදියට බාධා වීමක්, බාධා එල්ලවීමක් වැනි දේකුත් බලාපොරොත්තු යුතුයි. ඕනට වඩා ඔබගේ ශක්තිය ජවය යොදා කරන වැඩවලදී ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් ශරීරය වෙහෙසා කරන ක්‍රීඩා ආදීදී විශේෂයෙන් ප්‍රවේශම් වන්න. ධනිස් පොල්කටු ආශ්‍රිත හට ගන්නා විශේෂයෙන් ගැටලු ඔබ තරමක් වයසක කෙනෙක් නම් නැත්නම් වයස සාමාන්‍ය 50 60 කෙනෙක් ආතරයිටිස් වැනි තත්ත්වයන් ඉස්මතු විය හැකි. බොහෝ දුරට ඒවා නිසා පීඩා වීමකුත් 23 24 ආදී වර්ෂවල බලාපොරොත්තු යුතුයි. සෙනසුරු මෙම 8 වෙනිට ගමන් කිරීම සමගයි ඒ පීඩාවන් ආරම්භ වන්නේ. ඒ සඳහා මූලික කාරණාවක් මෙම අප්‍රේල් 29 සිට ජූලි 12 ඒ අතර කාලය තුල සිද්ධ වේවි. ඔබට යano හිතාගත හැකි ඉදිරියේ 23 වර්ෂයේදී සිදුවන තත්ත්වයේ ඒ ගැන තරමක් අවබෝධයෙන් සිටින්න. කොහොමත් කටක ලග්නයේ සෑම කෙනෙක්ම Tamanගේ ජන්මපත්‍රය පරීක්ෂා කර නොගෙන අලුත් දෙයකට අත නොගසන්න. එසේ වුණොත් ඔබගේ බාධාව ක්‍රියාත්මක වී ඔබ නොදැනීම ඔබව තරමක් නරක ආදියකට රැගෙන යා හැකි බව හොඳින් මතක තබා ගන්න. ගෙදර දොර පදිංචි වෙනස් කිරීම මාරු කිරීම ආදී සිත සකස් වෙන කාලයක්. විවාහ දිවේදී වුණත් යම් මතභේද ප්‍රශ්න ගැටලු ආදී හට ගැනීම විශේෂයෙන් 2023 වර්ෂයේදී අපේක්ෂා කළ යුතුයි. සෙනසුරු 7 වෙනි ගෝචර වීම යනු සමාන සෙනසුරු 8 වෙනි ගෝචර වීම යනු විවාහ දිවියේ දෙදෙනා අතර මතභේද උග්‍ර වීමට අදාළ තත්ත්වයක්. එහිදීත් ඔබගේ පෞරුෂයට හානි වීමක් කරගත හැකි බැවින් අනවශ්‍ය දේවල් කතා බහ වලදී ප්‍රවේශම් විය යුතුයි. මේ කාලවකවානුවලදී ඔබගේ දරුවන්ගේ උනත් වැඩ කටයුතු ගැන ඔබ තරමක් උපේක්ෂාශීලීව බැලිය යුතු කාලයක්. දරුවන්ගේත් වැරදිම ඔබ දකින්න කාලයක්. ඔබ සමග දරුවා පවතින සම්බන්ධතා අඩු කිරීමකට ඉඩ තිබෙනවා. විශේෂයෙන් දරුවා ඔබට නොකියා ඔබගේ බිරිඳ සමග පමණක් යම් සංවාද ආදී යෙදෙයි. එවිට ඔබට යම් කේන්ති යන ගතිය හට ගනීවි. ඒවා එලෙස නොගන්න මන්ද දරුවා සහ ඔබගේ තත්ත්වයන්ට අදාළවයි ඒ ග්‍රහචාරයන්ට අදාළවයි ඒ තත්ත්වයන් හැසිරෙන්නේ. අනතුරු ආබාධ සහ සැත්කම්මෙදීන් තුවාල වීම ආදී ආධාර තත්ත්වයන් විඩින් විඩ ඔබට සක්‍රිය වීමකට ඉඩ තිබෙනවා. එබැවින් මේ සෙනසුරු මාරුව සමග විශේෂයෙන් කටක ලග්නයේ සෑම කෙනෙක්ම තරමක් තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කර බලා ඒවට කරන ශාන්ත කර්ම ආදී සිද්ධ කරමින් ඉදිරියේ කටයුතු කිරීමයි වඩාත් යෝග්‍ය වන්නේ. රැකී ආරක්ෂා ආදීදී විශේෂයෙන් ඔබගේ තත්ත්වය හානි වීමක්, බාල්දු වීමක්, සමාජයේදී වුණත් ඔබගේ තත්ත්වයට යම් හානි වීමක්, ගැටලු එල්ලවීමක් සිද්ධ වේ හැකියි. ඒ වයේදී ඔබ කනගාටු වීම නම් සුබ නැත. ඒ වයේදී ඔබ අකම්පිතව ඒ ප්‍රශ්න හමුවේ තරමක් මුහුණ දී කටයුතු කළ යුතුයි. දෛවානුකූලව ඔබට අත්විඳින තත්ත්වයන් ඔබගේ කර්මානුරූපී තත්ත්වයන් බැවින් ඒවා ඔබ සතුටින් බාරගත යුතුයි. නැත්තම් ඔබ වෛර කරන්නේ ලෝකයට නෙවෙයි කර්මයට, ඔබගේම කර්මයට බවයි මතක තබා ගත යුත්තේ. මේ වයින් ග්‍රහඵල ආදීන් මිදෙන ලේසිම මාර්ගයයි. විදේශගත වී සිටින කටක ලග්නයේ ඔබට උනත් ආගම දහමට වැඩිපුර නැඹුරු වීමට සිද්ධ වෙන කාලයක් සහ එසේ නොවුනොත් යම් ගැටලුකාරී තත්ත්වයන් ආදියට මුහුණ දීමට සිද්ධ වෙන කාලයක්. කවුරුත් කටක ලග්නයේ නම් විශේෂයෙන් ඉදිරියේ සෙනසුරු මාරු දෙක ආදී කාලවකවානුවලදී තරමක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කටක ලග්නට අදාළ තත්ත්වයයි. සිංහ ලග්නයට අදාළව ගත විට 2022 අප්‍රේල් මාස 29 දින සිද්ධ වන සෙනසුරු මාරු විශේෂයෙන් මෙතෙක් කල 6 වෙනිදා ගමන් කළ සෙනසුරු 7 වෙනිට මාරු වීමක් සිද්ධ වන්නේ. මෙහිදී ඔබ මතක තබා ගත යුතු තත්ත්වය නම් ජූලි මාස 12 දක්වා පමණයි මෙම සෙනසුරු 7 වෙනිදා ගමන් කරන්නේ. නැවත සෙනසුරු ජූලි මාස 12 වෙනි දින වක්‍ර වී 6 වෙනිට ගමන් කරනවා. හරියට සෙනසුරු මාරුවක් සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනදී. 23 ජනවාරි 17 දින සිද්ධ වන එම සෙනසුරු මාරුව 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සිද්ධ වෙනවා. එනම් 7 වෙනිනේ සෙනසුරු සිංහ ලග්නයට අදාළව ඒ කාලය තුරම ගමන් කරනවා. සිංහ ලග්න කරුවන්ට මෙම සෙනසුරු මාරුවට අදාළව විශේෂයෙන් මේ කාලේ මේ කෙටි කාලයේ මාස දෙකක කාලය අත්විඳින තත්ත්වයන්ට වඩා ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසු ඔබට අත්විඳින්න ඇති තත්ත්වයන් ගැනයි. මේ తాවකාලික තත්ත්වයක් බැවින් ඒ ගැනත් ඔබ අවධානය යොමු කරන්න. මෑතකදී රාහු කේතු මාරුකුත් සිද්ධ වූ තත්ත්වයක් තුල සහ බ්‍රහස්පති මාරුවක් සිද්ධ වූ තත්ත්වයක් තුල සිංහ ලග්නයේ ඔබට සෙනසුරු මාරුව මිශ්‍ර ප්‍රතිඵලදායී තත්ත්වයකුයි පෙන්눔 කරන්නේ. ඔබගේ ඉදිරි දියුණුවට අදාළව හොඳ ශක්තියක්, කායික ශක්තියක්, මානසික ශක්තියක් ලැබෙන්නට අදාළ යම් කාරණා පෙන්눔 කරනවා. ඒත් රාහු කේතු මාරුව හේතුවෙන් ඔබගේ අධිෂ්ඨානශීලී බවට යම් පසුගාමී බවක් පෙන්눔 කළත් එය සෙනසුරුගෙන් ලද උදව්වෙන් නැවත ඒ ශක්තිමත් කරගෙන ඉදිරියට යamak පෙන්눔 කරනවා. විශේෂයෙන් පරිශ්‍රණශීලී පැත්තට සහ
අධ්‍යයනය කිරීම පැත්තට යම් පොත්පත් ලිවීම ලිපි කරන ආදී පැත්තට සහ ඔබ තරමක් අන් අය සමග එකතු වී හවුල් වී කරන මෙම කටයුතු ආදී සම්බන්ධයෙන් ඉතාමත් සුබ තත්ත්වයක් එම සෙනසුරු මාරුව සමග පෙන්눔 කරන මොහු කරා ගිය අය අත්දැකීම් ඇති අය ඔබට එකතු වෙන කාලයක්. විවාහ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් තිබෙනවා නම් විශේෂයෙන් සිංහ ලග්නයේ කාන්තාවක් නම් ඔබට තරමක් වැඩිමල් පුරුෂයන්ගෙන් විවාහ යෝජනා පැමිණෙන්නට අදාළ කාරණා සිද්ධ වේවි. ඔබ කැමති නම් පමණක් ඔබගේ එවන් ග්‍රහයෝග සක්‍රිය නම් පමණක් ඒ වැඩිමල් අය සමග සිද්ධ වන විවාහ ආදිය සාර්ථක කරගත හැකියි. ඒ විශේෂ තත්ත්වයක්. විශේෂයෙන් මෙහිදී සිංහ ලග්න කරුවන්ට අදාළව තුන්වෙනි කේතු ගමන් කරන තත්ත්වයක් තුළ ව්‍යාපාර ආදී ශේෂ්ත්‍රවලදී ඔබගේ තරමක මන්දගාමී බවක් සහ ඔබ තරමක් එකතැන සිට යම් ව්‍යාපාර ආදීදී ඒකාකාරීව යම් ඒ කටයුතු වලට අත ගැසීමකට ඉඩ තිබෙනවා. ගොඩක් මහන්සි වීමට අකමැති වෙන කාලයක්. එහි ගැටලුවක් නැති නමුත් අනාගතයේදී බොහෝ දුරට 2023 සහ 24 වර්ෂ අප්‍රේල් පමණ දක්වා ඒ කාල පරාසය තුළ මෙම සෙනසුරු මාරුව සමග ඔබ වැඩිපුර තරමක් දැනට දක්වන ඒ ඇලි මැලි ගතිය මැඩලා තරමක් උනන්දුවෙන් උත්සාහයෙන් Tamanගේ ගමන යාමට උත්සාහ කරાવી. මාමලා සමග යම් අර්බුද ඇති කර ගැනීමක් ඔබගේ මාමා කෙනෙක් සමග යම් අර්බුදයක් මතභේදයක් ඇති කර ගැනීමක් වෙන දෙයකට ඉඩ කඩ තිබෙනවා. ඒ ගැන තරමක් අවධානය යොමු කරන්න. විවාහ දිවිදී වුණත් තරමක් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් විශේෂයෙන් 23 සහ 24 ආදී වර්ෂ දෙකම මෙම සෙනසුරු මාරුවට අදාළව ගත යුතු ඔබගේ විවාහ දිවිය සම්බන්ධයෙන් යම් උදාසීන ගති මන්දගාමී ගති යම් කලකිරීම ඇති වෙන කාලයක්. ඒවා කෙටි කාලින බව මතක තබා ගන්න. බ්‍රහස්පති මාරුව සහ රාහු කේතු මාරුව හේතුවෙන් ඇති තත්ත්වයන් අප වෙනම කියා ඇති. ඒවට ඔබ වෙනම අවධානය යොමු කරන්න. රැකී ආරක්ෂාවලදී ඔබට තරමක් වැඩිපුර වෙහෙස මහන්සියකට සිද්ධ වන විශේෂයෙන් ඉහළ උසස් අය සමග වැඩිපුර ගනුදෙනු කිරීම සිද්ධ වන කාලයක්. බොහෝ දුරට ඔබගේ ආයතනයේ සිටින සාමාන්‍ය ඔබ දැනට වාර්තා කරන ඉහළ නිලධාරියට වඩා ඉහළ නිලධාරියෙකු උදාහරණයක් ලෙස ඔබ දැන් වාර්තා කරන්නේ ඔබගේ ආයතනයේ සුපර්වයිසර් කෙනෙකුට නම් බොහෝ දුරට ආයතනයේ සිටින මැනේජර් කෙනෙකුට නැත්නම් කළමනාකරන අධ්‍යක්ෂ කෙනෙකුට ඔබට වාර්තා කිරීමට ඒ අයගේ වැඩක් කිරීමට උදව්වක් කිරීමට ඒ අයට යම් ප්‍රතිඋපකාරයක් දැක්වීමට සිද්ධ වෙන කාලයක්. බොහෝ දුරට තමන්ගේ වැඩවලට වඩා අනුන්ගේ වැඩ වැඩිපුර කරමත පැටවෙන කාලයක්. රැකී ආරක්ෂා ශේෂ්ත්‍රවලදී වුණත් එම ආයතන ප්‍රධානීන්ගේ ගෙවල් වල වැඩ ආදී ඔබට කරන්නට සිද්ධ වේ. ඒ අයගේ පෞද්ගලික කටයුතු සඳහාත් ඔබට යම් දායකත්වයක් දක්වන්නට සිද්ධ වේවි. ඒ තරම් ගණන් නොගෙන තමන්ගේ විය යුතු දේ පමණක් තේරුම්ගෙන කටයුතු කරනවා නම් හොඳයි. මෙහිදී විශේෂයෙන් සිංහ ලග්න කරුවන්ට තවත් ගැටලුවක් පෙන්වුම් කරනවා. යම් ලිංග ආශිත ආබාධ හත්වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුල ලිංග ආශිත ආබාධ වැඩිපුර සක්‍රිය වීමක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් සිංහ ලග්න කරුවන් 2023 සහ 24 වර්ෂයේ අප්‍රේල් පමණ දක්වා කාලයේ තමන්ගේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් තමන්ගේ තත්ත්වයේ ගෞරවයට හානි නොවන ආකාරයේ කටයුතු කිරීමටත් වග බලාගත යුතුයි. යම් හදිසියේ ගන්නා වූ තීරණ නිසා අනාගතයේටම වගකීමට සිද්ධ වන යම් දේවල් සිද්ධ වීමට ඉඩ තිබෙනවා. ඒ ගැනත් ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් ඔබ සිංහ ලග්නකරුවෙක් නම් විවාහ වීම ආදියට ඉදිරියේදී උත්සාහ කරනවා නම් හැකිතාක් මේ වසර ඉදිරි වසර දෙකමාරකම කාලය නම් 23 වර්ෂයේ ජනවාරි සිට 25 වර්ෂයේ මාර්තු අප්‍රේල් දක්වා ගත වන එම සම්පූර්ණ කාලයම දෙදෙනා තරමක් ආශ්‍රය කිරීමෙන් නැත්නම් දෙදෙනා තරමක් වැඩිපුර දෙදෙනාව අවබෝධ කර ගැනීමට උත්සාහ කරගන්න. ඉන් පරිබාහිරව වෙනත් තම තමන්ගේ ඇති එම ආසාවන් නැත්නම් ඌමනාවන් තම තමන්ගේ තිබෙන හැඟීම් ආදී ඕනට වඩා පිටකිරීම ආදියට මේ කාලයක් වන උත්සාහ කළහොත් දෙදෙනා විවාහ සම්බන්ධයෙන් යම් අනවබෝධ හට ගැනීමකට ඉඩ තිබෙනවා. දෙදෙනා ගැන දෙදෙනාට යම් සැක සහිත දේවල් සැක සංකා මතුවීම ආදී දේවල් සිද්ධ වීමකට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔබ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින සිංහ ලග්නකරුවෙක් නම් ඒ ගැන අවධානය යොමු කරන්න. ඔබ විදේශගත වී සිටිනවා නම් විශේෂයෙන් මේ කාලයක් වන ඔබගේ උදරාබාධ ආදී තත්ත්වයන්ගෙන් සහ ශරීරාබාධ හන්දි අමාරු ආදී තත්ත්වයන්ගෙන් තරමක් ප්‍රවේශම් වන ඔබට තරමක් විදේශගත වී සිටින සිංහ ලග්නකරුවන්ට නම් මෙම සෙනසුරු මාරුව හේතුවෙන් ලෙඩවීම අසනීය වීම තරමක් වැඩි බව මතක තබා ගන්න. කොහොම නමුත් 22 වර්ෂයට වැඩිය 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසුවයි විදේශගත සිංහ ලග්නකරුවන්ට අදාළව මෙම බාධාකාරී තත්ත්වය සක්‍රිය වන්නේ. සමස්තයක් තත්ත්වය එයයි ඔබ සාමාන්‍යයෙන් නම්‍යශීලී බව තරමක් අඩු වෙන ගතියක් මේ සෙනසුරු මාරුව සමග පෙන්වුම් කරනවා. අනුන්ට උදව්පකාර කිරීමට වඩා තමන්ගේ වූ ගමනක් යාමට උත්සාහ කරන ගතියක් එහිත් නරකක් නැති බවයි පවසන්නට තිබෙන්නේ. හවුල් කරවන සමග වැඩ කිරීමේදී විශේෂයෙන් 23 වර්ෂයේදී ප්‍රවේශම් වන්න හවුල් කරවන සමග නිතර ආරවුල් ඇතිවීම සහ මතභේද හට ගැනීම අනුමාන කළ යුතුයි. සිංහ ලග්න කරුවන්ට අදාළ තත්ත්වය එයයි. කන්‍යා ලග්නයේ කන්‍යා ලග්නයට අදාළව ගතයට මෙතෙක්කල් 5 වෙනියේ ගමන් කර සෙනසුරු අප්‍රේල් මාස 29 දිනදී 6 වෙනිට ගෝචර වීමක් සිද්ධ වනවා. එහෙත් මේ කෙටි කාලින ගමනක්
විශේෂයෙන් මේ සෙනසුරු මාරුව ගැන ලොකුවට වැදගත් යමක් පැවසීමත් අපහසු වන්නේ එබැවින් මන්ද අප්‍රේල් මාස 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව සෙනසුරු නැවත වක්‍ර වීමක් සිද්ධ වී ජූලි මාස 12 දින නැවත මකරයට පැමිණීමක් සිද්ධ වනවා. එබැවින් මේ නිවැරදි සෙනසුරු මාරුවක් නොවේ. මේ රැවටීමක් පමණයි. නිවැරදි සෙනසුරු මාරුව සිද්ධ වන්නේ 23 වර්ෂයේ ජනවාරි මාස 17 දිනෙන් පසු බව මතක තබා ගන්න. 23 වර්ෂ ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වා වූ කාලයේ සෙනසුරු 6 වෙන්නේ ගෝචර වන්නේ. සෙනසුරු 6 වෙන්නේ ගෝචර වීම මෙම කන්‍යා ලග්න කරවන්ට අදාළ හර්ෂ යෝගයේ උදා කිරීමක්. හර්ෂ නම් වූ යෝගයේ විශේෂයෙන් විපරීත රාජයෝගයක් විපරීත ආකාරයෙන් යෑම බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරන කාලයක්. මෙම අප්‍රේල් මාස 29න් පසු ඉදිරි මාස දෙකක කාලයේ එහි යම් අත්දැකීම් ඔබට ලබා ගැනීමට හැකි වේවි. ඒ ගැනත් ඔබ අධ්‍යයනයේ සිටින. විශේෂයෙන් කන්‍යා ලග්නයේ ඔබ රෝගස්ථානයේ සෙනසුරු මාරු වීම ඔබගේ සෞඛ්‍යයට නම් ඇති කරන්නේ තරම් යහපත් තත්ත්වයක් නොවේ. මුත්‍රා ආශිතාබාධ මුත්‍රා අමාරු මුත්‍රා ගල් වැනි තත්ත්වයන් වකුගඩු ආශිතයන් පීඩාකාරී තත්ත්වයන් ආදීන් ඔබ දුක් විඳිනවා නම් ඔබට තරමක් සැලකිලිමත් යුතු බාධා වැඩිපුර ක්‍රියාත්මක වන කාලයක්. ඒ ගැන විශේෂයෙන් පළමුවෙන් අවධානය යොමු කරන්න. ඔබගේ කාලත්‍රය සමග හැකියතාක් සුහදශීලීව කටයුතු කිරීමට වග බලා ගන්න. මන්ද මුදල් පැත්තෙන් ගත්තත් ආර්ථික පැත්තෙන් ගත්තත් කාලත්‍රය ඔබට වඩා ඉතාමත්ම සූක්ෂමව සහ ඉතාමත්ම දියුණු ආකාරයෙන් මුදල් හදල් කළමනාකරණය කරાવી යමක් ඉතුරු කරાવી. මේ ආර්ථික ප්‍රශ්න රටේ ලෝකයේ බරපතල ආර්ථික ප්‍රශ්න තියෙන අතරවාරයේ වුණත් ඔබගේ බිරිඳ හෝ සැමියා බොහෝ දුරට මුදල් පැත්තට අදාළව යම් සාධාරණ කිරීමකට ඉඩ තිබෙනවා. එබැවින් ඒ සමගින් සෑම විටකම කටයුතු කිරීමට උත්සාහ කරන්න. එමෙම ඔබ කලබල වී හදිසි වී යම් තීරණ ගැනීම අගුණ බවයි පවසන්නට තිබෙන්නේ. රැකී ආරක්ෂා ආදී අදාළව විශේෂයෙන්ම සෙන්සුරු මාරුව සමග රැකියාවේ ඔබට තරමක් ස්ථිර සතුරෙක් ගොඩනැගීමකට ඉඩ තිබෙනවා. මේ කාල වකවානුවල ඔබ සමග යමෙක් තරහ වුණොත් ඒ තරමක් අවුරුද්දක් දෙකක් අල්ලලා සිටීමකට ඉඩ තිබෙනවා. එබැවින් කවුරුන් සමගුණ සුහදශීලීව කටයුතු කිරීමටත් වග බලාගත යුතුයි. විශේෂයෙන් මේ සියල්ල මෙම අප්‍රේල් මැයි මාස ජුනි මාස වලට වඩා 23 වර්ෂයේ ජනවාරි 17 වෙනිදාන් පසු සක්‍රිය වෙන තත්ත්වය වැඩි. ඒ හොඳින් මතක තබා ගන්න. එම කාල වකවානුවලදී කවුරුන් සමගුණත් කතා බහ ආදීදී ඒ සැහැල්ලුවෙන් අමතක කර දමනවා නම් හොඳයි. බොහෝ දුරට ඔබ සමග කාලයක් පුරා හොඳින් මිත්‍ර වී සිටි. හොඳින් සුහදශීලී වී සිටි කෙනෙක් අමනාප වීමක්. ඒ අමනාපකම කාලයක් අල්ලලා සිටීමක්. වැනි දෙයක් සිද්ධ විය හැකි. ඒ කොයි දෙයක් බලාපොරොත්තු සාගත සිටිනවා නම් වඩාත් හොඳයි. විවාහ දිවිදී උනත් දෙදෙනා තරමක් කලබලෙන් තොරව වැඩ කරන්න. විශේෂයෙන් ඔබගේ බිරිඳට හෝ සැමියාට තරමක් වැඩිපුර කේන්ති යන කාලයක්. බොහෝ දුරට අනවශ්‍ය මානසික පීඩනයක් ඔළුව මත දරා ගන්නා කාලයක්. විශේෂයෙන් ඉතුරු කිරීම ආදිරත් ඔහු හෝ ඇය වැඩිපුර පෙළඹෙන්නේ එබැවින් බව මතක තබා ගන්න. අනාගතය කියන්නේ වැඩිපුර ඔබගේ කාලාත්‍රය විසින් උනන්දු වන කාලයක්. ඔබ බොහෝ දුරට ඔබව පාලනය කරන්නේ කාලාත්‍රය විය හැකි. ඒත් ඒ ගැටලුවක් ලෙස නොගෙන ඒ සතුටින්ගෙන කාලාත්‍රයටත් උදව් උපකාර දීගෙන කටයුතු කරන්නේ නැත්නම් විවාහ දිවිදී ප්‍රශ්න ගැටලු අරුබුද හට ගැනීමකට ඉඩ තිබෙනවා. ඔබ කාන්තාවක් වුණත් සැමියෙක් වුණත් ඔබට කාලාත්‍රයකින් ඔබගේ බිරිඳකින් හෝ සැමියාගෙන් ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි. විශේෂයෙන් ඉදිරි වසර 3කම කාලයේ එම කාලාත්‍රය අමනාප කර නොගෙන කටයුතු කිරීමට වග බලා ගන්න. ඇයට හෝ ඔහුට ඇතිවන අධික මානසික පීඩාකාර තත්ත්වය නිසා සමහර විට අතින් පයින් ඒවා පිට කිරීමකට ඉඩ තිබෙනවා. එවැනි දෙයක් ඇති නොවීමට වග බලා ගන්න. මෙහිදී සමස්තයක් ලෙස ඔබ කන්‍යා ලග්න කරුවෙක් නම් මෙම රාහු මාරු ආදී ඒ සියල්ල සැලකුව විට ආර්ථික පැත්තට දාලා ලැබීම් තරමක් ප්‍රමාද වීම බාධා වීම බොහෝමයක් බහුල වශයෙන් පෙන්눔 කරනවා. එහෙත් ඒවා ඔබගේ කාලාත්‍රය විසින් නිවැරදිව කළමනාකරණය කරાવી. විවාහ වී සිටිනවා නම් පමණයි එම තත්ත්වය වළංගු වන්නේ. ඔබ විවාහ වී නොමැති කෙනෙක් නම් බොහෝ දුරට ඔබ විවාහයක් සම්බන්ධයෙන් දක්වන උනන්දුව මේ කාලේ අඩු වීමකට ඉඩ තිබෙනවා. එහෙත් ඒ තත්ත්වයන් නම් සැබෑ ලෙසම පැවසිය හැක්කේ ඔබගේ ජනනපත්‍ර පරීක්ෂාවකින් පමණයි. පුද්ගලික ජනනපත්‍ර පරීක්ෂාවේදී ඒ ගැන ඔබ තරමක් ඔබගේ දෛවඥයෙකුගෙන් විමසා දැනගන්න. මෙහිදී ඔබට ඇති එම තත්ත්වයන් අදාළව රාහු කේතු මාරුවෙන් මා පැවසු අනාවැකිත් බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් අප පවසු අනාවැකිත් තරමක් අවධානය යොමු කරන්න. ඒ වයිදී කියා ඇති තොරතුරු වලටත් ඔබ අවධානය යොමු කරමින් මේ සෙන්සුරු මාරුවේ තත්ත්වය ගැන කල්පනාවේ සිටින්නේ. ඔබගේ දරුවන් ඔබ සමග ඇති සහසම්බන්ධතාවය තරමක් අඩු කිරීමකට ඉඩ තිබෙනවා. දරුවන් සමග යම් අමනාප වීමක් හෝ දරුවන් ඔබ නොරුස්සන ගතියක් හට ගැනීමකට ඉඩ තිබෙනවා. හැකිතාක් දරුවන් සමග සුහදශීලීව කටයුතු කිරීමට උත්සාහ කරන්න. ඔබ විදේශගත වී සිටින කන්‍යා ලග්න කරුවෙක් නම් විශේෂයෙන් ඔබගේ විවාහය ආරක්ෂා කරගන්න. විවාහ දිවියේ දෙදෙනා අතර යම් මතභේද හට ගැනීමක් සිද්ධ විය හැකි. බොහෝ දුරට ඔබගේ බිරිඳ හෝ සැමියා තරමක් නිහඬ වීමකට ඉඩ තිබෙනවා. කතාබහ අඩු කිරීමකට ඉඩ තිබෙනවා. ඔබ සම්බන්ධයෙන් දක්වන උනන්දුව තරමක් අඩු වීමකට ඉඩ තිබෙනවා. මේ සෑම පැත්තකටම විශේෂයෙන් ඔබගේ හැඟීම් ආදී පැත්තට බලපාන තත්ත්වයක්. එබැවින් විශේෂයෙන් ඔබ විවාහ වී සිටිනවා නම් දැන්ට විදේශගත වී සිටිනවා නම්
කාලත්‍රයාගේ එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් උපේක්ෂාශීලීව කටයුතු කිරීමයි අත්‍යවශ්‍ය වන්නේ. ඉදිරි කාලවකවානුවේදී හවුල් ව්‍යාපාර ආදී ආරම්භ කිරීම සඳහාත් හොඳයි. එහිදී මුහුකුරාගේ තරමක් අත්දැකීම් ඇති අය එකතු කරගෙන හවුල් ව්‍යාපාර කිරීම විදේශගත කන්‍ය ලග්න කරවන්ට සුබයි. කන්‍ය ලග්නයට අදාළ තත්ත්වය එයයි. තුලා ලග්නයට අදාළව ගත විට 2022 අප්‍රේල් මාස 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව. මෙතෙක් කල 4 වෙනිනේ ගමන් කළ සෙනසුරු 5 වෙනිට මාරු වීමක් සිද්ධ වන්නේ තුලා ලග්නකරුවන්ට යෝගකාරකත්වයක් සෙනසුරු විසින් දරනවා. එබැවින් මෙය තුලා ලග්නකරුවන්ට වැදගත් ග්‍රහ මාරුවක්. කේතු ලග්නගත වී රාහු 7 වෙනිනේ ගමන් කරන තත්ත්වයක් තුළ මෙම සෙනසුරු මාරුව විශේෂයෙන් තුලා ලග්නකරුවන්ගේ ඉදිරි දියුණුවට අදාළව සහ සැලසුම් ආදී ශේෂ්ත්‍රයන්ට අදාළව වැදගත් තත්ත්වයන් බොහෝමයක් පවසන ග්‍රහ මාරුවක්. තුලා ලග්නකරුවන්ද මතක තබාගත යුතු තත්ත්වය නම් මෙම අප්‍රේල් 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව සැබෑ සෙනසුරු මාරුව නොවේ. එය ජූලි මාස 12 වෙනි දින නැවතත් වක්‍ර වී නැවතත් මකරයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. 4 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. සැබෑ ලෙස සෙනසුරු මාරු සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනදී බව ඔබ මතක් කරගත යුතුයි. 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දින සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වා කාලය තුලයි සැබෑ සෙනසුරු මාරු සිද්ධ වන්නේ නිසා අප මේ පවසන අනාවැකි තත්ත්වයන් සැබෑ ලෙස සක්‍රිය වන්නේ. ඒ හොඳින් මතක තබා ගන්න. විශේෂයෙන් මෙම සෙනසුරු මාරුව විසෙනසුරු කුම්භ රාශි ගත වීම. සෙනසුරු කුම්භ රාශි ගත වී ගත කරන ඉදිරි වසර 2කමාරක 3ක කාලයේ ඔබට අත්කරන තත්ත්වය හොඳින් මතක තබා ගන්න. තුලා ලග්න කරුවන් විශේෂයෙන් ඔබගේ කල්පනාව තරමක් පාලනය කරගත යුතුයි. අනවශ්‍ය මනෝභාවයන් ඔබගේ මනස පාලනය කිරීමකට ඉඩ තිබෙනවා. විශේෂයෙන් 2023 වර්ෂයේදී ඔබ තරමක් හදිසි වී කලබල වී සමහර තීරණ ගන්නා කාලයක්. බොහෝ දුරට ඔබ විසින්ම තනා ගන්නා වූ අනවශ්‍ය මනෝභාවයන් විසිනුයි ඔබ ඒ සඳහා පොළඹවන්නේ. සෙනසුරු මාරුව ඒට උත්තේජනයක් ලබා දෙනවා. කොහොම නමුත් ඔබගේ දරුවන් ලෙඩවීම දරුවන් සම්බන්ධයෙන් හටගන්න එමෙම් අනවශ්‍ය මානසිකත්වයන් බොහෝ දුරට මේ සඳහා හේතු කාරණා සිද්ධ විය හැකියි. ඒ බැවින් දරුවන් විශේෂයෙන් 23 වර්ෂයේදී ප්‍රවේශම් කරගන්න. ඉදිරි කාලයේ විශේෂයෙන් 23 වර්ෂ අවසානයේ 24 වර්ෂයෙන් පමණ පසු ඒ දරුවන්ගේ ඇති ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් निराකරණය වේවි. අනවශ්‍ය ලෙස ඔබ එක දේවල් කල්පනා කරන්නට ගියහොත් මානසික වැටෙන්නට උනහොත් බොහෝ දුරට සිද්ධ වන්නේ දරුවන්ව බේරා ගැනීමට සිටින ඔබත් අගාධයට පත්වීමයි. ඔබ දරුවාද සමග එම ගලා යන වදියටම ගලා යෑමයි. ඒ බැවින් විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් හටගන්න අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ තරමක් අවධානයෙන් සිටින දරුවන්ගේ කේන්ද්‍ර ආදී පරීක්ෂා කර බලා ඒ අයට කළ යුතු ශාන්ති කර්ම ආදී නොපිරහෙලා ඉෂසිද්ධ කරන්න. ඔබ අධ්‍යාපන කටයුතු ආදී යෙදෙන තුලා ලග්න කරුවෙක් නම් ඔබට ඉතාමත් සුබයි. ඒ අධ්‍යාපන කටයුතු යහපත් ආකාරයෙන් සාර්ථක කරගත හැකියි. අධික ලෙස වෙහෙස මහන්සි වීමක්, කාර්යබහුල වීමක් සමස්ත මෙම ඉදිරි කාලය පුරා පෙන්눔 කළත් ඔබට ඒ කාර්යබහුලත්වය තුළින් ඔබගේ විශේෂයෙන් අධ්‍යාපන ආදී ශේෂ්ත්‍රයට අදාළ ඉලක්ක සාක්ෂාත් කරගත හැකි. මන්ද ඔබගේ මතක ශක්තිය හොඳින් ඉදිරි කාලයේ ක්‍රියාත්මක කරනවා. අනවශ්‍ය මනෝභාවයන් යනුවෙන් අප සඳහන් කළේ සමහර විට බයක්, චකිතයක් රට ගැන, අනාගතය ගැන සහ Tamanගේ ඉදිරිය ගැන අනවශ්‍ය චකිතයක්, බයක් ඔබගේ මනසට පැමිණියොත් එයත් ඔබට මනසෙන් ඉවත් කර ගැනීමට තරමක් කල් යනවා. එබැවින් ඒ අනවශ්‍ය දේවල් ඇති කරගන්නේ නැතුව Tamanගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි Tamanගේ විවාහ දිවිය සාර්ථක කර ගැනීම, දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම ආදී දේවල් වලට ඔබගේ කාලය මිඩංගු කරනවා නම් වඩාත් යහපත් බවයි මතක තබාගත යුත්තේ. තුලා ලග්න කරුවන්ට යෝගකාරකත්වයක් සෙනසුරු විසින් දරන බැවින් සෙනසුරු මාරුවත් ඔබට ඇති කරන්නේ යහපත් තත්ත්වයක්. මෙතෙක් කල ඔබගේ ගෙදර දොර පැවතියම් ගැටලුකාරී තත්ත්වයන්, ගෙදර එපා වීම ආදී තත්ත්වයන්, ගුප්තමය පැත්තට අදාළ යම් ගෙදර දොර පැවති යම් බාධාකාරී තත්ත්වයන්, ගෙදර අඳුරු වූ ස්වභාවයන් බොහෝමයක් ඉදිරියේදී ඉවත් වෙනවා. සෙනසුරු මාරුව සමග ඔබගේ නිවස නැවතත් ආලෝකමත් වෙන්න පටන් ගනිවි. ඔබගේ නිවසට නැවතත් ශ්‍රියාකාන්තාව වඩින්නට පටන් ගනිවි. බොහෝ දුරට ඔබගේ දියුණුවට අදාළ සහ ඉදිරි යහපැවැත්මට අදාළ කාරණා බොහෝමයක් ඉස්මතු වන්නේ එම නිවස අලුත් වීමෙන් පසුයි. ඒ සඳහා නම් තව දීර්ඝ කාලයක් ගත වෙන බවත් මතක් කළ යුතුයි. බොහෝ දුරට 2024 වර්ෂයේ අප්‍රේල් මාසයෙන් පසුවයි ඔබගේ ගෙදර දොර යථාවත් වීමක්, ගෙදර දොර අලුත් වීමක් සැබෑ ලෙස සිද්ධ වන්නට පටන් ගන්නේ. එතෙක් කාලේ ඔබට පදිංචිය සම්බන්ධයෙන් යම් බොහෝ කොටිගතයන් ඇති වේවි. එම පදිංචිය සම්බන්ධයෙන් ඇති අස්ථාවරතා ස්ථාවර කර ගැනීමට යම් උපාය උපක්‍රම ඔබ යොදා ගනිවි. එහෙත් ගැටලුවක් නැත. පසුව ඔබට ඒවා සියල්ල සාර්ථකව නිම කරගත හැකියි. විවාහ දිවියේදී තරමක් ප්‍රවේශම් වන්න මන්ද රාහුත් 7 වෙනිනේ ගමන් කරන තත්ත්වයක් තුළ බොහෝ දුරට ඔබගේ කාලාන්තරයට වැඩ අධික වීමක්, රාජකාරී වැඩි වීමක්, රැකියාව සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්නට සිද්ධ වීමක් පෙන්눔 කරනවා. සමහර විට ආදායම් මාර්ග, ව්‍යාපාර වෙන ශේෂ්ත්‍රයන්ට දක්වන උනන්දුව විය හැකි.
එවිට ඔබ සම්බන්ධයෙන් නැත්නම් විවාහ දිවිය සම්බන්ධයෙන් දක්වන උනන්දුව තරමක් අඩු වීමකට ඉඩ තිබෙනවා. එවිට දෙදෙනා අතර මතභේද හට ගැනීම සිද්ධ විය හැකි බැවින් ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න විශේෂ විවාහ දිවියේදී තරමක් ඉවසීමෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් කටයුතු කිරීමට වග බලා ගන්න. හිස කැක්කුම ඉරෝ රදේ වැනි තත්ත්වයන්ගෙන් තරමක් ප්‍රවේශ වන්න විශේෂයෙන් ඔබගේ ඇස්වා කටවාදයට හෝ ඔබ අදෘශ්‍යමාන පැතර දාලේ බාධා වන ආදියට කළ යුතු ශාන්ති කර්මාදියත් නොපිරිහෙලා සිද්ධ කර ගන්නවා නම් ඒවත් හොඳයි. ඔබ විදේශගතව සිටින තුලා ලග්නකරුවෙක් නම් ඔබගේ උදර ආශ්‍රිත ආබාධ ගැන තරමක් සැලකිලිමත් වන්න. උදරයට තරමක් අසාමාන්‍ය ලෙඩවීම අසනීපීම වැනි දේවල් සිද්ධ විය හැකි. විශේෂයෙන් සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. සතුරන්ගෙන් ලෙස සැලකුවේ ඔබ කාලයක් මිතුරුව සිටිය. ඔබ කලක් මිතුරුව සිටියා. ඔබ සමග තරමක් උරණ වීමක් අනවශ්‍ය මතභේද ඇති කර ගැනීමක් සිද්ධ විය හැකි. ඒ හේතුවෙන් ඔබට යම් බලාපොරොත්තු නොවුන යම් කාලයක් පුරා එම යහළුවන් සමග මෙතෙක්කල් ඔබ සමග එකට සිටිය අය සමග සතුරුකම් ඇති කරගෙන යාමට සිද්ධ වේවි. එවැනි දෙයින් තරමක් ප්‍රවේශ වන්නේ. රැකී ආරක්ෂා ආදියට සහ ඉදිරි දියුණුවට අදාළ තත්ත්වයන් සම්බන්ධයෙන් රාහු කේතු මාරුව 22 වර්ෂයට අදාළ පලාපල විස්තරය සහ ඔබගේ බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් මා පැවසුවේ අනාවැකිය වලට ඔබ අවධානය යොමු කරන්න. සෙනසුරු මාරුවෙන් රැකියාව සම්බන්ධයෙන් වැදගත් දෙයක් සුවිශේෂී දෙයක් ඊතරම් පැවසීමට අපහසු බවයි පවසන්නට තිබෙන්නේ. කොහොම නමුත් අධ්‍යාපන ශිෂ්‍යයන්ට සහ හිමින් සිරුවේ කලබලෙන් තරව කරන දෙයට හොඳයි. ඒ සියල්ලෙහි ප්‍රතිඵල ඔබට ලැබෙන්නට අදාළ කාල පරාසයන් සෙනසුරු මාරුව සමග දිස්වන්නේ නම් 24 වර්ෂයේ අප්‍රේල් මාසෙන් පසුව බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවාගෙන එහි එත් අතුද සමග මේ ගලපාගෙන ඉදිරිය සැලසුම් කරන්න. වෘශ්චික ලග්නයට අදාළව ගත විට 2022 වර්ෂයේ අප්‍රේල් මාස 29 දින සිද්ධ වන සෙනසුරු මාරුව මෙතෙක්කල් 3 වෙනිනේ ගමන් කළ සෙනසුරු 4 වෙනිට ගමන් කිරීමක්. වෘශ්චික ලග්නකරුවන්ට මේ වැදගත් ග්‍රහ මාරුවක් මන්ද මෙහිදී වෘශ්චික ලග්නයේ මෙතෙක්කල් ලග්නගතව සිටි රාහු මෙතෙක්කල් ලග්නගත සිටි කේතු 12 වෙනිට ගමන් කිරීමක් සහ මෙතෙක්කල් 7 වෙනිනේ ගමන් කළ රාහු 6 වෙනිට ගෝචර වීමක්. අප්‍රේල් මාස 14 දිනදී සිද්ධ වුණා. බ්‍රහස්පති මාරුවකුත් සිද්ධ වුණා. ඒ සියල්ලට අනුව ඒ සියල්ල සමග 22 වර්ෂයේ අප්‍රේල් මාස අවසාන ග්‍රහ මාරුව ලෙස මේ සෙනසුරු මාරුව සැලකුව විට ඔබට මේ වැදගත්ම තත්ත්වයන් උදා කරන ග්‍රහ මාරුවක්. බොහෝ දුරට වෘශ්චික ලග්නයේ ඔබ මෙම අප්‍රේල් මාස 29න් පසු ජූලි මාස 12 ඒ දක්වා ඒ සෙනසුරු తాවකාලිකව කුම්භ රාශිය ගත කරන කාල පරාසයන් තුල ලොකු දේවල් හිතන්නට පටන් ගනිවි. ඔබගේ ඉදිරිය සම්බන්ධයෙන් ඔබගේ හැඟීම් සම්බන්ධයෙන් යම් ගත්තා වූ යම් දැඩි තීරණ ආදී සම්බන්ධයෙන් තරමක් දෙතුන් වරක් හිතා බලා තීන්දුව ගැනීමට උත්සාහ කරાવી. මෙතෙක්කල් සමහර දේවල් සම්බන්ධයෙන් එල්බ සිටි සමහර තීරණ ඉදිරියේදී තරමක් නම්‍යශීලීව මධ්‍යස්ථව තරමක් මානුෂීයවාදීව වෙනස් කිරීමට උත්සාහ කිරීමක් පෙන්눔 කරනවා. එය ඔබට මෙන්ම ඔබගෙන් යැපෙන්නට ඉතාමත්ම යහපත් තත්ත්වයක්. බොහෝ දුරට මෙතෙක්කල් ඔබ ව්‍යාපාර ආදී ශේෂ්ත්‍රයන් වල යෙදෙන වෘශ්චික ලග්නකරුවෙක් නම් ඒවාට දිවා රාත්‍රී වෙහෙසුණු තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉදිරියේදීත් ඔබ මේ වෙහෙසීම ඒ ලෙසම ක්‍රියාත්මක කරන නමුත් බොහෝ දුරට සිද්ධ වන්නේ ඔබ අන් අයටත් උදව්පකාර කරමින් තවදුරටත් නම්‍යශීලී විමින් ඒ අයට උදව්පකාර කිරීම සිද්ධ කිරීමයි. මෙහි වැඩි ප්‍රතිඵලයක් ඔබට පෙන්눔 කරන්නේ දැනට වඩා හරියටම සෙනසුරු මාරුව සිද්ධ වන 2023 වර්ෂයේ ජනවාරි මාස 17 වෙනිදාන් පසුවයි. මන්ද දැනට මෙම අප්‍රේල් මාසයේ සිද්ධ වන සෙනසුරු මාරුව తాවකාලික සෙනසුරු මාරුවක්. එය නැවත වක්‍ර වී විශේෂයෙන් ජූලි මාසයේ 12 වෙනිදා දින නැවත 3 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වුණා. එබැවින් ඔබට මේ තෙක්කල් ඒ ඇදගෙන තත්ත්වයන් ඉදිරියේදී ඒ ලෙසම අදින්නට සිද්ධ වෙනවා. ඒ නිමාවක් ඇත්තේ 23 වර්ෂයේ ජනවාරි 12 වෙනිදාන් පසුවයි. ජනවාරි 12 වෙනිදා 17 වෙනිදාන් පමණ පසුයි හරියට සෙනසුරු මාරුව සිද්ධ වන්නේ. එම සෙනසුරු මාරුව 25 වර්ෂයේ මාර්තු 29 දක්වාම සක්‍රියයි. 23 වර්ෂයේ ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු 29 දක්වා ඒ කාල පරාසයන් තුල ඇති සෙනසුරු හරියට කුම්භ රාශිගත වීම යනු ඔබගේ එම සාත්වික ගුණ ඔබගේ අන් අයට උදව්පකාර කිරීම ආදී ගුණ වැඩිපුර වඩා ගැනීම සහ වැඩිපුර වර්ධනය වන කාලයක්. වැවිලි ශේෂ්ත්‍ර ආදියට අදාළ ඔබ යම් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයන්ට අදාළ වෘත්තීන් වල යෙදෙන කෙනෙක් නම් ඔබට ඉතාමත්ම හොඳයි. මන්ද ඔබගේ අත්ගුණය හොඳින් ක්‍රියාත්මක වන ඔබට භූමියෙන් ලාභ ලබාගත හැකි තත්ත්වයක් මෙම සෙනසුරු මාරුව සමග නිර්මාණය වෙනවා ඇතිවනවා. බොහෝ දුරට ඔබට පැරණි නිවසක උරුමකමක් පරණ නිවසක් මිලදී ගැනීමක් පරණ නිවසක් අත්පත් කර ගැනීමක් වැනි දෙයකට සිත සකසන කාලයක් සහ එවැනි තත්ත්වයන් සඳහා ඔබට අවස්ථාව උදා වෙන ගතියකුත් මෙම කාලයේ හෝ 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසුව හරියට සෙනසුරු මාරු වූ පසු අත්වන තත්ත්වයක් සමග උදා වෙනවා. පරණ වාහනයක උරුමකමකුත් පෙන්눔 කරනවා. උපතින් ඔබගේ ග්‍රහචාරය අනුව මේ කාලේ යාන වාහන ලාභ තිබෙනවා නම් අනිකුත් ග්‍රහ තත්ත්වයන් අනුව දශ අනුදශ අනුව ඔබට ලාභ තිබෙනවා නම් බොහෝ දුරට ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකියි.
පරණ වාහනයක උරුමකමක් වැඩිපුර පෙන්눔 කරන්නේ විශේෂයෙන් අප්‍රේල් මාස 29 සිට එක්කෝ ජූලි 12 අතර කාලය හෝ 23 වර්ෂයේ ජනවාරි මාස 25 වෙනිදාන් ජනවාරි මාස 17 වෙනිදාන් පසුව ඔබට ඒ තත්ත්වය උදා කරගත හැකි ඒවා සාක්ෂාත් කරගත හැකියි. රැකී ආරක්ෂා ආදීදී ඔබ ඒවට දක්වන උනන්දු වන තරමක් අඩු කිරීමකට ඉඩ තිබෙනවා. ගෙදර දොර ගැන සහ ඔබගේ සමාජ සේවා කටයුතු රටට ලෝකයට ඔබෙන් විය යුතු දේවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන කාලයක්. ඒ හේතුවෙන් ගෙදර දොරට දක්වන උනන්දු අඩු සමාන රැකී ආරක්ෂා ආදීට දක්වන උනන්දු අඩු වේවි. ඒ හේතුවෙන් තරමක් රැකී ආරක්ෂා ශේෂවලදී නම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් හට ගැනීමකට ඉඩ තිබෙනවා. ඔබ පපුවාසිත අසනීප තිබෙන කෙනෙක් නම් තරමක් ප්‍රවේශවන්න මන්ද හෘද සම්බන්ධ ආබාධ හෝ හෘදාසිත යම් සැත්කම් වැනි දේවල්ද ඉදිරි කාලය තුළ යෙදෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන් දැනට වඩා 2023 වර්ෂයේදී ඒ තත්ත්වය වැඩි. ප්‍රෙෂර් ආදී රෝග ඔබට තිබෙනවා නම් ප්‍රතිසම්වන්න මන්ද ප්‍රෙෂර් වැඩිවීමක් 23 වර්ෂයේදී ඔබට බලාපොරොත්තු යුතුයි. ඒවට හේතු මූලික බීජ පැවසිය නොහැකි. එහෙත් යම් කුමක් හෝ හේතුවක් නිසා වෙන තත්ත්වයන් ක්‍රියාත්මක විය හැකි බව පමණක් හොඳින් මතක තබා ගන්න. බැවින් සෞඛ්‍ය ගැන නම් තරමක් වැඩිපුර දැනට වඩා 23 වර්ෂයේදී සැලකිලිමත් වී ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන් ආදී පරීක්ෂා කරවාගෙන ඒවට කළ යුතු ශාන්ති කර්ම ආදී සිද්ධ කරන්න. 2023 සහ 24 ආදී වර්ෂයන් සෙනසුරු මාරුව හේතුවෙන් ඔබට තරමක් ඇවිද්ද වීම සහ ඔබ තරමක් කාර්යබහුල වීමක් සිදු කරાવી. ඒ කාර්යබහුලතාවයත් හොඳයි. එහිදී සෞඛ්‍ය ගැන සිතා ඔබගේ ඇඟට ශරීරයට ඔරොත්තු දෙන ප්‍රමාණය වැඩ රාජකාරී බාර අරගෙන කරනවා නම් වඩාත් හොඳයි. සතුරු කරදර වැනි දේවල් වලින් තරමක් ප්‍රවේශ වන්න. ඒවත් ඔබට සාර්ථක ලෙස විසඳාගත හැකි තත්ත්වයක් ඉදිරියේදී පෙන්눔 කරන මේ සමස්යාවක් ලෙස ඉදිරි වසර 2.5-3කට අදාළ පලාපල තත්ත්වයක් බැවින් මෙහි සූක්ෂම තත්ත්වයන් ඔබ අනිකුත් ග්‍රහ මාරුව නැත්නම් බ්‍රහස්පති මාරුව රාහු කේතු මාරුව සහ 22 වර්ෂයට අදාළ අප පැවසූ එම 22 වර්ෂයට අදාළ පලාපල විස්තරය ආදී සියල්ල අනුව ඔබ කැටිකොටගෙන ගොනු කොටගෙන විමර්ශනය කර බලන්න. සමස්තයක් ලෙස ඔබට ගත වූ කාලයට සාපේක්ෂව මෙම සෙනසුරු මාරුව යහපත් තත්ත්වයක් උදා කරනවා. මන්ද මේ සෙනසුරු සස යෝගයත් උදා කිරීමක් එය පංචමහා පුරුෂ යෝගයක්. එහිදීත් ඔබගේ හැඟීම් සම්බන්ධයෙන් ඇතිවන යම් ස්ථාවරත්වයයි එහිත් පිළිඹුව. ඒ හොඳින් මතක තබා ගන්න. ඔබ විදේශගතව සිටින වෘශ්චික ලග්නකරුවෙක් නම් ඔබගේ දරුවන් සම්බන්ධ තරමක් සැලකිල්ලක් දක්වන්න. දරුවන්ට තරමක් අපලයි. දරුවන්ගේ සෞඛ්‍යය ගැන සිතා බලා කටයුතු කරන්න සහ ඔබ විදේශගතව සිටින වෘශ්චික ලග්නකරුවෙක් නම් මෙරටට පැමිණීම හෝ ඔබ රට වෙනස් කිරීම, මාරු කිරීම ආදියට සංචාරක ගමන් බිමන් යාම ආදියට බොහෝ බාධාවන් ඉදිරියේදී එල්ල වේවි. බොහෝ දුරට 23 වර්ෂ අවසානයේ දක්වාම එම බාධාවන් වැඩිපුර ක්‍රියාත්මක වේවි. සෙනසුරු මාරුව සමග ඒ තරමක් වැඩිපුර පෙන්눔 කරනවා. අධ්‍යාපන කටයුතු ආදියට ඔබට ඉතාමත් හොඳයි. විශේෂයෙන් පර්යේෂණශීලී කටයුතු හෝ යම් යාන්ත්‍රික තාක්ෂණික ටෙක්නිකල් පැත්තට අදාළ කරන යම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු වලටත් විදේශගත ඔබට ඉතාමත්ම යහපත් බව මතක තබා ගන්න. එවැනි දෙයක් සැලසුම් කරාට ගැටලුවක් නැත. සමස්තයක් ලෙස වෘශ්චික ලග්නකරුවන්ට අදාළ තත්ත්වයයි. නෑද හිත මිත්‍රාදීන් සමග නම් තරමක් උරනවන ගතියක් 23 වර්ෂයේදී පෙන්눔 කරනවා. එබැවින් නෑද ඥාති හිත මිත්‍රාදීන් සමග තරමක් සුහදශීලීව තමන්ගේ කටයුතු සැලසුම් කිරීමට උත්සාහ කරනවා නම් වඩාත් හොඳයි. ධනු ලග්නයට අදාළව ගත විට 2022 අප්‍රේල් මාස 29 දින සිද්ධ වන එම සෙනසුරු කුම්භ රාශිගත වීම ධනු ලග්නයේ මෙතෙක්කල් දෙවැන්නේ ගමන් කළ සෙනසුරු තුන්වැනිට ගමන් කිරීමක් සිද්ධ වන්නේ. විශේෂයෙන් අප්‍රේල් මාස 29 දින සිද්ධ වන එම සෙනසුරු මාරුව වළංගු වන්නේ ජූලි මාස 17 දක්වා පමණයි. ඉන්පසු නැවත සෙනසුරු මකරයට එනම් දෙවැන්නටම ගමන් කරනවා. හරියට සෙනසුරු මාරුව සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනදී බව හොඳින් මතක තබා ගන්න. 23 ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වාම සෙනසුරු තුන්වැන්නේ හෙවත් වික්‍රමස්ථානයේ ගමන් කරනවා. විශේෂයෙන් දැනට වඩා 23 වර්ෂයට අදාළවයි ඔබ මෙම පලාපල විග්‍රහය අදාළ කරගත යුත්තේ. එබැවින් මේ කාලයේ ඔබට යම් කෙටි හැඳින්වීමක් නැත්නම් කෙටියෙන් ඔබට යම් දේවල් සිද්ධ වේවි. මුට්ටිය සෙනසුරු විසින් මුට්ටිය තමයි බලාවි. එහෙත් පසුවයි හරි දේ සිද්ධ වන්නේ. විශේෂයෙන් මෙම වීඩියෝවේ මම මුල් විනාඩි 30ක කාලය තුල කියා ඇති ඒ සම්පූර්ණ විග්‍රහයට ඔබ සවන් දෙන්න. එහි මා පොදු තත්ත්වය කියා ඇති. ඒ තත්ත්වයට සාපේක්ෂව අදාළවයි මෙම අනාවැකිය සහ ඔබගේ ධනු ලග්නයට අදාළ තත්ත්වයන් ඔබ ගොනු කරගත යුත්තේ. ඊට අමතරව අපගේ මෙම වීඩියෝ මාලාවේ 22 වර්ෂයට අදාළ පලාපල විස්තරයන් බ්‍රහස්පති මාරුව, රාහු කේතු මාරුව, අඟහරු මාරුව, මාසික ලග්න බලාපල ආදී තත්ත්වයන් ගැනත් කියා තිබෙනවා. ඒවාටත් ඔබ සවන් දෙන්න. එහිත් ඒ කියා ඇති සියල්ලටම සාපේක්ෂව මෙම ඔබගේ සෙනසුරු මාරුවට අදාළ කොටස ඔබ ඈඳා ගන්න. ධනු ලග්නයට අදාළව ගත විශේෂයෙන් මෙම සෙනසුරු මාරුව ධනු ලග්නයට වැදගත් ග්‍රහ මාරුවක් මන්ද දෙවැන්නේ මෙතෙක්කල් ගමන් කළ සෙනසුරු වික්‍රමස්ථානයට තුන්වැනිට මාරු වීමක් සෙනසුරු මාරුව සමග සිද්ධ වෙනවා.
ධනු ලග්නයේ ඔබගේ ලග්නාධිපතිගේ මිතුරු භවකුත් සෙනසුරට පවතිනවා. එබැවින් විශේෂයෙන් ඔබට මේ බොහෝ දුරට ඔබගේ බාධාවන් දුරලා ගැනීමට අවශ්‍ය ඉතාමත්ම හොඳ සාධක පෙන්눔 කරන ග්‍රහ මාරුවක්. එක පැත්තකින් ඔබගේ අත්ගුණය හොඳින් ක්‍රියාත්මක වන කාලයක්. බොහෝ දුරට ඔබ වෛද්‍ය ශාස්ත්‍ර හෝ තරමක් ආයුර්වේද වෛද්‍ය නැත්නම් පොළොව නැත්නම් ගහකොළ සතා සිව්පව සමග කරන මෙම කටයුතු වල යෙදෙනවා නම් පාරිසරික තත්ත්වයන් සමග යෙදෙන කටයුතු වල යෙදෙනවා නම් ඔබගේ එම අත්ගුණය වැඩිපුර ක්‍රියාත්මක වන කාලයක්. ඊයුම් පියුම් කටයුතු ඔබ යම් මැසීම් හෝ යම් කෘෂිකාර්මික දේවල් ඒ අදාළ කුමක් හෝ විශේෂයෙන් අතින් කරන දේවල් සම්බන්ධයෙන් ඒ සෑම දෙයකටම අදාළ ඔබගේ අත්ගුණය හොඳින් ක්‍රියාත්මක වීමක් එම සෙනසුරු මාරුව සමග පෙන්눔 කරනවා. එබැවින් ඔබගේ අතින් නිෂ්පාදනය වන සෑම දෙයක්ම ඉදිරියේදී ඉදිරි වසර 2කමාරක 3ක කාලය පුරාම ඊටමත්ම හොඳින් සාර්ථකව නිෂ්පාදනය වේවි. බොහෝ දුරට එයින් ඔබට යම් ආර්ථික ලාභයක් වුණත් ලබා ගැනීමට හැකි වේවි. ස්වයං රැකියාවන් වැනි දේවල් ආරම්භ කිරීමට මේ සෙනසුරු මාරුව ඉතාමත්ම හොඳයි. ඔබ දැනට රැකියාවක් කරනවා නම් විශේෂයෙන් ව්‍යාපාර වැනි දෙයකට උත්සාහ කරනවා නම් උත්සාහයෙන් සිටිනවා නම් මේ කාලේ ඒවත් ආරම්භ කර බලන්න. දැනට වඩා 2023 වර්ෂයේ මූලික සෙනසුරු හරි නිවැරදි සෙනසුරු මාරුවෙන් පසුයි ඔබට හරියට එම ආර්ථික පත සාක්ෂාත් කරගෙන යථාවත් කරගෙන යා හැකි වන්නේ. විශේෂයෙන් ස්වයං රැකියාව වැනි දේවල් ආරම්භ කරන ඔබට නම් ඉතාමත් සුබ තත්ත්වයක් මේ සෙනසුරු මාරුව සමග උදා කර පෙන්눔 කරනවා. මේ ඔබගේ දියුණුවට අදාළව සෑම අංශයකින්ම යොදාගත් හැකි තත්ත්වයක්. ඔබ ගත කරන දශානුදශ අනුව මේ තරමක් මේ සුබ තත්ත්වයන් ආදී යම් වෙනස්කම් අඩු වැඩි වීම සිද්ධ වේවි. එහෙත් සමස්තයක් ලෙස හොඳයි. සහෝදරයෙක් ලෙඩවීමක් අසනීප වීමක් සහෝදරයෙක්ගේ යම් සෞඛ්‍ය පැත්තට අදාළ පිරිහීමක් නිසා ඔබට යම් කැපවීමක් කිරීමට සිදු වීමක් ගැන දෙයක් අපේක්ෂා කළ යුතුයි. එවැනි දෙයකටත් උනන්දු වන්න. විශේෂයෙන් ඔබට 2023 22 සහ 23 යන වර්ෂ දෙක අතිශය කාර්යබහුල වීම සහ වැඩ අධික වීම පෙන්눔 කරන කාලවකවානුවක් අධික ලෙස වෙහෙස මහන්සි වන්න. ඔබගේ දහඩියේ ශක්තිය යොදවා ඔබගේ කටයුතු වලට ඔබම දායක වී ඔබම මූලිකත්වයේදී කටයුතු කරන්න. මෙහිදී ඔබ බොහෝ දුරට ඔබගේ ඒ සහෝදරයන් සමග ඇති කර ගන්නා වූ යම් අසමගිතා යම් සතුරු වීම ආදිට අදාළත් කාරණා පෙන්눔 කරනවා. සමහර විට ඒ අය සම්බන්ධයෙන් ඔබට යම් කනගාටුදායක දේවල් නැත්නම් ඒ අය සමග සම්බන්ධ යම් කලකිරීම වැනි දේවල් හටගනීවි. ඒවායේදී වුණත් ඔබ ඊතරම් උපේක්ෂාශීලී වෙනවා නම් හොඳයි. මතභේද ඇති නොකර ගන්නා තත්ත්වයට වැඩ කටයුතු කර ගන්නවා නම් හොඳයි. පියාට තරමක් අපලයි. පියාගේ සෞඛ්‍යය ගැන තරමක් සැලකිලිමත් වන්න. බොහෝ දුරට පියාට තරමක් රෝගී වීමක් පියාගේ යම් උදරාශිත යම් ආබාධ හෝ යම් අසනීප වෙන දේවල් සිද්ධ විය හැකි. ඒ ගැන තරමක් අවධානයෙන් සිටින්න. ගෙදර දොර පදිංචි ආදී සම්බන්ධයෙන් නම් වැදගත් යමක් සෙනසුරු විසින් නොපවසන බව පැවසිය යුතුයි. කොහොම නමුත් බ්‍රහස්පති සහ රාහු කේතු මගින් පවසන වෙනම අනාවැකි තිබෙනවා. ඒවට අදාළව ඒවා ඈදාගත යුත්තේ. ආශ්‍රය කරන අය නම් තරමක් අතේ දුරින් තබාගත යුතුයි. මන්ද গুপ্ত කුමන්ත්‍රණකාරී අය ඔබට යම් ඔබගේ S2 නොපෙනෙන පිටින් සිට බලපෑම් කරන අය පිටිපස්සෙන් පිහියෙන් අනින අය වැඩිපුර කිට්ටු වන කාලයක්. ඒ අය නම් අතේ දුරින් තබා ගන්න. ව්‍යාපාර ක්ෂේත්‍රයේදී ඔබගේම කැපවීමෙන් ඔබ බොහෝ දුරට දේවල් සිද්ධ කරાવી. ඔබගේ සේවකකාරක ආදීන් ඔබ හැර දමා යාමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඒිනුත් ඉඟි පැවසෙන්නේ සමහර විට ඒ සේවකකාරක ආදීන් ඉවත් කර ඔබගේ වෘත්තීය තත්ත්වයන් ඔබ විසින්ම ගොඩනගා ගැනීමට තනියම ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමකුත් එයින්ම කියවෙනවා. එබැවින් ඒ නිසා සේවකකාරක ආදීන් එක්කෝ ඔබ හැර දමා යාමක් සිද්ධ වී හැකි. නැත්නම් ඔබ විසින්ම ඒ අය ඉවත් කර ඔබගේ එම කළ යුතු දේවල් ඔබ තනියම කිරීමට පෙළඹීමක් වැනි දේකුත් මේ සමග සිද්ධ වී හැකියි. ඒනුත් ගැටලුවක් නැති බවයි පවසන්නට තිබෙන්නේ. ඔබ විදේශගතව සිටින ධන ලග්න කරුවෙක් නම් බොහෝ දුරට ඔබගේ පදිංචි සම්බන්ධ යම් සුළු ගැටලුවක් හටගනීවි. එහෙත් ඒවාද ඔබ බොහෝ දුරට ග්‍රාමීය වාසයට හුරවනවා නම් නැත්නම් ගහකොළ සතා සිව්පව සමග සිටින ඒ ගමේ තැනකට නැත්නම් තරමක් ඒ පාරිසරික තත්ත්වයන් සමග සිටින තැනක සිටිනවා නම් ඔබට එයයි ඉදිරි වසර 2කමාරක කාලය තුල ඉතාමත් යහපත් වන පරිසරය. ඒ පරිසරයේ ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න. බොහෝ දුරට ඔබ දැනට නාගරික වාසය වෙසෙන කෙනෙක් නම් ග්‍රාමීය තැනකට යාමට සිත් දේවි. ඒ ලෙස ඒ සකස් කර ගැනීම සුබයි. බෙල්ල අමාරු කොන්දේ අමාරු වැනි දේවල් ධනු ලග්න කරවන්නට දාලා වැඩිපුර ක්‍රියාත්මක වන කාලයක්. විශේෂයෙන් බෙල්ල ආශ්‍රිත හට ගන්නා පීඩාවන් කොන්දේ පීඩාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න නම් හොඳයි. වැඩිපුර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට නිරතවනවා නම් වඩාත් හොඳයි. ඔබගේ අතේ පය හයියෙන් නැත්නම් ඔබගේ සහජ හැකියාවෙන් යමක් ක්‍රියාත්මක කළ හැකි කාලයක් බවයි කෙටියෙන් පොදුවේ පැවසීමට ඇත්තේ. රැකිරක්ෂා ආදී අදාළව සහ ආර්ථික දියුණුවට අදාළව විශේෂයෙන් සෙනසුරු විසින් ලොකු උදව්වක් උපකාරයක් ඔබට ලබා දෙනවා. ලැබීම් පැත්ත තරමක් අඩු ස්වරූපයක් පෙන්눔 කළත් ඔබගේ ඉදිරි වසර දෙක විශේෂයෙන් 22 සහ 23 යන වර්ෂ දෙකේදී ඔබගේ එම ව්‍යාපාර ආදී දේවල් ස්වයං රැකියා ආදී දේවල් යම් ස්ථාවරත්වයකට ගැනීමට හැකි වේවි. ඉන් පසු ඔබට පුළුවන් ඒවා මුදල් කරගන්න. මුදල් පසුපස නොගොස් කළ යුතු දේ සහ Tamanගේම
සහජ හැකියාවන් වර්ධනය කරගෙන ඒ මගින් ව්‍යාපාරයක් වැනි දෙයක් ආරම්භ කිරීමට මේ කාලේ කටයුතු යොදා ගන්නන ධනු ලග්න කරුවන්ට වඩාත් යහපත් බවයි පවසන්නට තිබෙන්නේ. මකර ලග්නයට අදාළව ගතිට ලග්නාධිපති ලෙස මෙතෙක්කල් ලග්නයේම ගමන් කළ සෙනසුරු නැත්නම් මෙතෙක්කල් සසයෝගය උදා කරමින් ලග්නය හරහා ගමන් කළ සෙනසුරු 2022 වර්ෂ අප්‍රේල් මාස 29 දින දෙවැන්නට මාරු වීමක් කුම්භයට මාරු වීමක් සිද්ධ වෙනවා. එහෙත් ඒ මාරු తాවකාලිකයි. 22 වර්ෂයේ ජූලි මාස 12 දින නැවත සෙනසුරු මකරයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. වක්‍රවණ සෙනසුරු මකරයට ගමන් කොට හරියට සෙනසුරු මාරුවක් සිද්ධ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාස 27 දින දී බව මතක තබා ගන්න. මම මේ පවසන අනාවැකි සියල්ල හරියට වළංගු වන්නේ 23 වර්ෂයේ ජනවාරි 27 වෙනිදාන් පසුව නිවැරදි සෙනසුරු මාරුවෙන් පසුව බව හොඳින් මතක තබා ගන්න. මේ සිද්ධ වන්නේ සෙනසුරුගේ මුට්ටි දැමිල්ලක් මාස දෙකක తాවකාලික සෙනසුරු මාරුවක්. එබැවින් 23 වර්ෂයේ ජනවාරි 17 සිට 2025 වර්ෂයේ මාර්තු මාස 29 දක්වා වූ එම සම්පූර්ණ වසර දෙකමාරක පමණ කාල පරිච්ඡේදය ඔබට අත්විඳින තත්ත්වයන් ගැන ඔබ වැඩිපුර මේ සෙනසුරු මාරුව සමග අවධානය යොමු කළ යුතු වන්නේ. ඊට අමතරව මේ වීඩියෝ පෙළේ මම මුලින්ම විනාඩි 30ක කාලයක් සෙනසුරු ගැන යම් විස්තරයක් පවසනවා. ඒ විස්තරයට හොඳින් සවන් දෙන්න. ඉන් පසුව ඔබගේ මෙම අනාවැකි නැත්නම් ඔබගේ පලාපල විග්‍රහයට අවධානය යොමු කරන්න. ඒ මුලින්ම ඔබ මතක් කරගත යුතුයි. මන්ද ඒ මූලික තත්ත්වයන් සෙනසුරුගේ හැසිරීමේ මූලික තත්ත්වයන් ගැන මා යමක් ඒ මුල් කොටසේදී විනාඩි 30ක කාලය තුල කියා තිබෙනවා. ඒ කළ යුතු දේවල් ඔබ ආරක්ෂා යුතු තත්ත්වයන් ගැනත් සෙනසුරු මාරුවට අදාළ සෑම තත්ත්වයන් ගැනම මේ මුල් විනාඩි 30ක කාලයේ වැඩි ලොකු විස්තරයක් සහ රටට ලෝකයට අත්වන තත්ත්වයන් සාමාන්‍ය ජන්මීන්ගේ පුද්ගලයන්ගේ හැසිරීම රටාවේ සිද්ධ වන ස්වරූපයන් එහි කියා තිබෙනවා. ඒත් සමගමයි ඔබගේ දෛවයට අදාළ කොටස ඔබ පාදාගත යුත්තේ. එය මුලින් මතක් කළ යුතුයි. මකර ලග්නයට අදාළව ගතියට විශේෂයෙන් මකර ලග්නයේ ලග්නාධිපති ලෙස මෙතෙක්කල් ඔබගේ හිසට ඔළුවට වද දුන් නැත්නම් ලග්න ඒ රාශියක තත්වයකට උදා කර සිටි සෙනසුරුයි දෙවැන්නට මාරු වීමක් සිද්ධ වන්නේ. මෙම සෙනසුරු කුම්භ රාශි ගත වීම සමග බොහෝ දුරට මකර ලග්න කරුවන්ගේ හිතට මනසට යම් සැහැල්ලුවක් හටගනීවි. එහෙත් ඔබගේ ආත්ම ශක්තිය නම් අඩු නොවේවි. ඔබ සාමාන්‍යයෙන් තරමක් දැඩිව ආත්ම ශක්තියෙන් නැමෙම දේවල් සිද්ධ කරන කාලයක් ඔබට දැඩිව කිරීමට සිද්ධ වන කාලයක්. මුදල් ලැබීම ආදී පැත්තට තරමක් ගැටලු සෙනසුරු මාරුව සමග පෙන්눔 කරනවා. ආර්ථික පැත්තේ යම් පිරිහීමක් මුදල් ලැබීම ප්‍රමාද වීම ආදී දේවල් බහුල වශයෙන් ඉදිරියේදී සිද්ධ විය හැකි. ඒත් ඒවා ඊතරම් ගණන් නොගන්න මන්ද කෙටි කාලයකින් නම් විශේෂයෙන් වසර දෙකකින් පමණ පසු ඔබට මේ තත්ත්වයන් निराකරණය කරගත හැකියි. විශේෂයෙන් ඉදිරි වසර දෙක කාලයේ ඔබ සෑම විටකම එක පැත්තකින් ඔබගේ වචන ප්‍රවේශම් කරගත යුතුයි. කතා නොකර ඉන්න තරමට හොඳයි. සමහර අවස්ථාවල ඔබ බොහෝ දුරට ඔබම ස්වයංව සිතාමතාම වචන ගිල ගැනීමකට ඉඩ දෙනවා. කතා බහ නොකර සිටීමකට ඉඩ දෙනවා. ඒ හොඳයි. තව පැත්තකින් ඔබගේ වචන ප්‍රකාශනයේදී වචන පාලනය කරගත යුතුයි. අනවශ්‍ය දේවල් නොකිය අවශ්‍ය දේ පමණක් කීමට ඔබ වග බලාගත යුතුයි. රැකී ආරක්ෂා ආදීදී බොහෝ දුරට ඔබගේ තත්ත්වය හානි වීම, තත්ත්වයේ හැල්ලු වීම වැනි දේවල් මේ අතර පෙන්눔 කරනවා. ඒ සියල්ලට හේතු වන්නේ ඔබගේ අනවශ්‍ය වචන භාවිතයයි. කිසිම කෙනෙක් සමග කතා නොකර ඉන්න තරමට හොඳයි. ඔබට යම් සිරගත වීම හෝ නීති ප්‍රශ්න අඩුවා පැටලීම විශේෂයෙන් ඔබගේ ගෞරවයට හානි වීම වැනි දේවල් සිද්ධ විය හැකි. ඊට අදාළ මහ දශ අතුරු දශ ආදී ඔබ ගත කරනවා නම් බොහෝ දුරට මේ තත්ත්වයන් වැඩිපුර සක්‍රිය විය හැකි බව මතක තබා ගන්න. ඒ ගැනත් අවධානය සිටින්න. ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හටගනීවි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ කෙටි කාලේ නිසඳගත හැකි තත්ත්වයක්. ඇස් බලවන්න විශේෂයෙන් ඇස් වලට යම් හානියක් ඒකාන්ත වශයෙන් සිද්ධ වීමට ඉඩ තිබෙනවා. මේ සඳහාත් වැඩි ඉඩක් ඇත්තේ 23 වර්ෂයේ ජනවාරි 17 වෙනිදාන් පසු සිද්ධ වන සෙනසුරු නිවැරදි මාරුවෙන් පසු බව මතක තබා ගන්න. මන්දේ ගැටලුවක් ඇති වුණොත් ඒ තරමක් වසර දෙකක් පමණ අල්ලලා සිටින තත්ත්වයක්. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයකටපත් වේවි. ගෙදර දොර පදිංචි ස්ථාන ආදී සම්බන්ධ වෙනස්කම් ආදී දේවල් ගැනම රාහු කේතු මාරුව සහ බ්‍රහස්පති මාරුව ගැන කියව ඒ වීඩියෝ වල කියා ඇති. ඒවටත් ඔබ සමන් දෙන්න. විශේෂයෙන් ඒ තත්ත්වයන්ට අදාළව මේ සෙන්සුරු මාරුවත් ඔබ ඈඳාගත යුත්තේ. 22 වර්ෂයට අදාළ පලාපල විස්තරය සහ විශේෂයෙන් ඔබගේ ගත කරන මහදශාට අදාළ තත්ත්වයක් මා කියා ඇති. ඒටත් අදාළවයි මේ තත්ත්වයන් සියල්ල ඈඳාගත යුත්තේ. සෙනසුරු දෙවැන්නට මාරු වීමේදී ඔබ බොහෝ දුරට සෙනසුරු මාරක ස්ථානයකට මාරු වන බැවින් හදිසි අනතුරු පීඩාවන්කින් තරමක් ප්‍රවේශ වන්න වාහන ගමන්වලදී හැකිතාක් වේගය පාලනය කරගන්න. ඔබ විශේෂයෙන් වාහන එළවන වාහන පදවන කෙනෙක් නම් වාහන පැදවීම් වලදී වේගය තරමක් පාලනය කර ගැනීමට හැකිතාක් උත්සාහ කරන්න. මෙහිදී නිවාස ඉදිකිරීම හෝ තරමක් ඔබගේ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෙන්සුරුගෙන් ලොකු උදව්වක් හෝ බාධාවක් ඇති නොකරන බව පැවසිය යුතුයි.
කොහොම නමුත් ඔබගේ යහළු මිත්‍රාදීන් ඔබ සමග තරමක් අමනාප වීමක් ඔබට රහස් සඟවන ගතියක් ඔබ සමග සිටින එකට සිටිය අය ඔබ යන විට ඒ අය ඔබ තරමක් ඔබගෙන් පරිබාහිරව යම් කටයුතු කරන ගතියක් ඔබට යම් දේවල් නොපවසන ගතිය වෙන දේවල් සිද්ධ විය හැකි ඒවා ගණන් නොගෙන Tamanගේ ගමන දියුණු කර ගන්නවා නම් හොඳයි. මකර ලග්නයට අදාළව සමස්තයක් ලෙස ගත වූ කාලයට සාපේක්ෂව සෙන්සුරු මාරු හොඳයි. මන්ද හිස මත පැවති බරකින් නිදහස් වීමක් වෙන දෙයක සලකුණක් සෙන්සුරු විසින් ලබා දෙනවා. බොහෝ දුරට ඉදිරි කාලයේදී ඔබ මධ්‍යස්ථව ඔබ අන් අයගේ දේවල් සොයන්නේ නැතුව Tamanගේ පාඩුවේ Tamanගේ වැඩේ කරගෙන යනවා නම් සෙන්සුරු විසින් ඔබට සෑම දෙයකටම උදව් පොදව් ලබා දෙවි. ඔබගේ දරුවන් රැකී ආරක්ෂාදී කරන දරුවන් සිටිනවා නම් ඒ අයගේ රැකී ආරක්ෂාවල යම් අධික ලෙස වෙහෙස මහන්සි වීමක් ඒ අයට තරමක් ඔබ ගැන සොයා බැලීමට නොහැකි වීමක් ඒ අයට Tamanගේ දේවල් ගැන වැඩිපුර සොයා බැලීමට සිද්ධ වීමක් වෙන දෙයක් විය හැකි ගණන් නොගන්න ඒ අයට ගත කිරීමට ඇති තත්වයයි ඒ අයට හැකියතාක් උදව් උපකාර ලබා දෙන්න දරුවන්ගේ හැසිරීම ගැන ඔබ තරමක් කලබල නොවි උරණ නොවි සිටීමට වග බලා ගන්න. ඔබ විදේශගත වී සිටින මකර ලග්න කරුවෙක් නම් ස්වයං රැකියාව කෙන දෙයක් ඒ රට සිට ඔබ යම් ව්‍යාපාරයක් කෙන දෙයක් ආරම්භ කිරීමකට ඉඩ තිබෙනවා. ඔබගේ අත්ගුණයෙන් වැඩගත හැකි කාලයක්. ඔබ වැඩ යම් විශේෂයෙන් යම් පෙළ සිටීම් හෝ තරමක් අත්ගුණයෙන් කරන දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එයින් ඔබට ලොකු යමක් 23 වර්ෂයේ ජනවාරි මාසයෙන් පසු සිද්ධ කරගත හැකි. ඒ ගැන තරමක් අවධානය සිටිනවා නම් හොඳයි. සමස්තයක් ලෙස මකර ලග්නයට අදාළව සෙනසුරු මාරුව ලොකු ගැටලුවක් නොපෙනෙන බවයි පවසන්නට වෙන්නේ. මෙම වීඩියෝ පෙළේ මුලින් කියා ඇති කොටසට සවන් දී එහි ඒ ප්‍රතිඵලයන් ඒ කියා ඇති ශාන්ති කර්ම ආදී ඒ කළ යුතු වත් පිළිවෙත් ආදී නැත්නම් ඒ කළ යුතු ක්‍රමවේදය ඔබ තරමක් හුරු කර ගන්නවා නම් තවත් හොඳයි. කලබල නොවන්න, කේන්ති නොගන්න. මන්ද ඔබට ඉදිරි වසර දෙකක පමණ කාලය අධික ලෙස කේන්ති යන කාලයක්. අන් අය සමග කේන්තිය නිසාම ආරවුල් ඇති කර ගැනීමකට ඉඩ තිබෙනවා. යහළු මිත්‍රාදීන් සමාජයේ පව ඔබට නොමැති වීමකට ඉඩ තිබෙනවා. ඔබ සමාජයෙන් කොන් වීමකට ඉඩ තිබෙනවා. ඒ තත්ත්වෙන් නැතිවන්නේ ඔබගේ වචන ප්‍රකාශනය නිසායි. වචන පාලනය කර ගන්න නම් හොඳයි. හිතරෙන කේන්තිය Taman එක්කෝ ඇවිදීමෙන් නැත්නම් ඇඟට දහඩිය ටිකක් දැමීමෙන් ශරීරයෙන් පිට කර ගැනීමට උත්සාහ කරන්න. එයයි හොඳම ශාන්ති කර්මය. මකර ලග්නයට අදාළ තත්ත්වය එයයි. කුම්භ ලග්නයට අදාළව ගත් විට මෙතෙක්කල් 12 වෙනිදා ගමන් කළ සෙනසුරු ලග්නගත වීමක් 2022 වර්ෂ අප්‍රේල් මාස 29 දිනදී සිද්ධ වෙනවා. ඒත් මේ මුට්ටි දැමීමක් తాවකාලික තත්වයක්. අප්‍රේල් මාස 29 දින ලග්නයට එන සෙනසුරු ජූලි මාස 12 දින. එනම් මාස දෙකකින් පමණ පසු නැවත 12 වෙනිදා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. නිවැරදි සැබෑ ලෙස සෙනසුරු මාරු සිද්ධ වන්නේ 23 වර්ෂයේ ජනවාරි මාස 17 දිනදී 23 ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වා වසර දෙකක පමණ කාලයක් සෙනසුරු ලග්නයේ ගමන් කරනවා. ඒ කාලයට අදාළවයි ඔබගේ මේ පලාපල විස්තරේ වැඩිපුර වළංගු වන්නේ. එබැවින් මේ දිනවල මේ කෙටි කාලේ සිද්ධ වන සෙනසුරු මාරුවට වඩා ඔබ වැඩි අවධානයක් යොමු කරගත යුතු වන්නේ 23 වර්ෂයේ ජනවාරි මාසෙන් පසුව සිදුවන ඒ සෙනසුරු මාරුව සම්බන්ධයෙන්යි. ඒ මුලින්ම මතක් කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් සෙනසුරු මෙම වීඩියෝවේ මුල් විනාඩි 30ක කාලය තුළ සෙනසුරු මාරුවේ පොදු තත්ත්වය ගැන මා යම් අනාවැකි වගේක් කියා ඇති. විශේෂයෙන් රටට ලෝකයට සහ ඔබට සාමාන්‍ය සමාජීයත්වයට සිද්ධ වන වෙනස්කම් ගැන එහි කියා තිබෙනවා. ඒට හොඳින් ඔබ සවන් දෙන්න. ඒත් සමගම ඒ සවන් දී ඔබගේ ලග්නයට අදාළ කොටසවල ඔබ අවධානය යොමු කරන්න. මන්ද එය නොසලකා හැරියොත් ඔබට මේ කියන කොටසෙන් පළක් නැති බවත් මතක තබා ගන්න. බැවින් විනාඩි 30 මුල් විනාඩි 30ක කාලේ කියා ඇති ඒ කොටසට සම්පූර්ණ වශයෙන් සවන් දී රටට ලෝකයට ඔබට පොදුවේ සැමට අත්විඳින්න තත්ත්වයන් සහ එය ඔබට ඇඳගත යුතු ක්‍රමවේදය අනිවාර්යෙන් ඔබ මතක තබා ගන්න. ඉන්පසු දැන් විශේෂයෙන් සෙනසුරු මෙම කුම්භ රාශිය ගත වීමේ තත්ත්වය සම්බන්ධ සැලකීමේදී 12 වෙනි ගමන් කළ සෙනසුරුයි ලග්නයට පැමිණෙන්නේ. ඔබට තරමක දෙපැත්තක් පෙන්눔 කරන කාලයක්. සාමාන්‍යයෙන් කුම්භය යනු සාත්වික සහ ඊ타ත්ම ගුණගරුක නැත්නම් මධ්‍යස්ථ මත ඇති මධ්‍යස්ථ මද්දාරී ගති ඇති චරිත කුම්භ ලග්න කරුවන්ගේ ස්වරූපයයි සෙනසුරු ඒ ලග්නයට පැමිණීම. නැත්නම් සෙනසුරු යනු වායු ග්‍රහයෙක්, කුම්භය යනුත් වායු රාශියක්. ඒ වායු ගතිය තවත් වැඩිවීමක් පෙන්눔 කරනවා. එහිදී ඔබ බොහෝ දුරට වැඩිපුර ඉදිරි කාලයේදී නම් එසෙලවීමක් පිළිබිඹු වෙනවා. අනුන්ට උදව්පකාර කිරීම ආදීදී ඔබ වැඩිපුර උදව්පකාර කිරීම ආදීට පෙළඹෙන කාලයක්. ඔබට අතට දෙයක් නැතත් පරිත්‍යාග කරන කාලයක්. මෙතෙක්කල් යමක් ඉතුරු කරගත යුතු යන ආකල්පයේ ඔබ සිටියත් ඉදිරියේදී ඒ ආකල්පත් තරමක් වෙනස් කිරීමකට ඉඩ තිබෙනවා. කොහොමද 2023 වර්ෂය යන ඔබට වේදන් අධික වර්ෂයක්. ඔබගේ අතේ සතේ නැතිවන ඉතුරු නොවන කාලයක්. එහෙත් එහිදී බොහෝ දුරට සිද්ධ වන්නේ අනුන් උදෙසා අනුන්ගේ ඌමනාවන් එපාකම් උදෙසා ඔබගේ දේවල් යට කිරීමක්, වැය කිරීමක්. බොහෝ දුරට ඒ හේතුවෙන්ම ඔබගේ
ඔබ කුම්භ ලග්නයේ සංකේත වන්නේ මුට්ටිය. ඒ නැත්තම් කලය නැත්තම් කුම්භය යනු එම වාජනයක් මුට්ටියක් වැනි දෙයක්. ඒ සම්බන්ධයෙන් ඒ සංකේත සම්බන්ධයෙන් වැඩි ඉස්සරයක් අපහසුව පවසන්නම්. මුට්ටිය හිස්වීමක් ලෙස ගමු. එනම් ඔබගේ පුරෝගත් දේ හිස්වීමක් වැනි දෙයක් ඉදිරියේදී සිද්ධ විය හැකියි. ඔබගේ තැම්පතු ඉතුරුම් තැම්පතු ආදී තිබෙනවා නම් ඒවා නිදහස් වීමක් නැත්නම් ඒවා ඔබ එක්කෝ අතට ගැනීමක් ඒවා එක්කෝ තව කෙනෙකුට පරිත්‍යාග කිරීමක් වැනි දෙයක් මෙම කුම්භ රාශි සෙනසුරු කුම්භ රාශිගත වීම සමග විශේෂයෙන් 23 වර්ෂ ජනවාරි මාසයෙන් පසු සිද්ධ වේවි. 2024 වර්ෂයේ අප්‍රේල් දක්වාම කාලයේ මුට්ටිය හිස් වේවි. එබැවින් ඒ කාලවකවානුව අනුව ඔබගේ එම මුට්ටියේ මුදල් රඳවා ගැනීමට උත්සාහ කරන්න. ඒ තණ්හාවෙන් කරන දෙයක් නොවේ. ඔබගේ අර මෝහය නම් මෝදේ ක්‍රියාත්මක නොවීමට අදාළ දෙන උපදේශක්. ඒ ගැනත් අවධානය යොමු කරන්න. විශේෂයෙන් කුම්භ ලග්නයේ ඔබගේ ආධ්‍යාත්මික පැත්තට අදාළ පෙළඹීම ඉදිරියේදී වැඩි වේවි. ඒ තමතු සුබ තත්ත්වයක්. එයයි සිද්ධ වේ යුත්තේ. ආධ්‍යාත්මික පැත්තෙන් ඔබ හොඳ ගමනක් යාමට අදිෂ්ඨාන කරගනිවි. ඔබගේ දරුවන්ට දරුමුණු පුරන්ට ආදීන්ට ඊටමත් සුබ තත්ත්වයක් සෙනසුරු මෙම කුම්භ රාශිගත වීම සමග පෙන්눔 කරනවා. ඒ අය විශේෂයෙන් ඒ අයත් ධර්මික වන කාලයක්. ධර්මානුකූල දරුවෙක් ඔබට ලැබීමට ඉඩ ඇති කාලයක්. දරුවන් අපේක්ෂාව සිටින කුම්භ ලග්නයේ ඔබටත් බොහෝ දුරට ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර හැකි වේවි. මන්ද ධාර්මික විශ්වය පුරා හැසිරෙන නේම ධාර්මික ගන්ධබ්බ අවස්ථාවන් ඔබගේ කුසට පැමිණෙන කාලයක්. ඒ සම්බන්ධයෙන් ඔබට බලාපොරොත්තුවක් තබා ගත හැකි කාලයක්. විශේෂයෙන් ඉදිරි වසර දෙක 23 වර්ෂයේ ජනවාරි සිට 25 වර්ෂයේ මාර්තු දක්වාම කාලය පුරා ඔබට ඒ සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් නැත්නම් සුබ ආරංචියක් ලැබිය හැකි බවත් හොඳින් මතක තබා ගන්න. රැකී ආරක්ෂා ආදී අදාළව බොහෝ දුරට රැකියාව කරන කාර්යාලයේදී ඔබ තරමක් මෙතෙක්කල් විවිධ දේවල් සතුටු ආදී දේවල් විවිධ දේවල් සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කළත් ඉදිරියේදී ඒ රැකියා කාර්යාලයටම රැඳී ඇතුළතම රැඳී සිටීමට උත්සාහ කරන කාලයක්. බොහෝ දුරට ගමන් බිමන් හැකිතාක් අඩු කර Tamanගේ වෘත්තියට රැකියාවට සිද්ධ විය යුතු ඒ යුතුයකම් කොටස වගකීම් කොටස නිවැරදිව ඉෂ්ටව කිරීමට උත්සාහ කිරීමක් පෙන්වුම් කරනවා. පිරිස් පරිපාලන හෝ තරමක් මිනිසුන් සමග කරන කටයුතු කළමනාකරන ආදී මිනිසුන් මෙහෙවා කරන කටයුතු සම්බන්ධයෙන් කරන වෘත්තීන් හෝ තරමක් පල්ලෙහා කම්කරු ආදී ඒ ශාස්ත්‍රයට අදාළ වෘත්තීන් වල ඔබ යෙදෙනවා නම් ඒ සියල්ලට මේ සෙනසුරු මාරු ඉතාමත්ම හොඳයි. ඔබට සස යෝගී නම් වූ යෝගී උදා කිරීමකුත් මෙම සෙනසුරු මාරුව සමග සිද්ධ වෙනවා. එයත් තවත් සුබ තත්ත්වයක්. සමස්තයක් ලෙස ඔබගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළව ඒ කාරණා සාක්ෂාත් කර ගැනීමටයි සෙනසුරු වැඩිපුර ඔබට උදව් උපකාර ලබා දෙන්නේ. ඒ ගැන ඔබ අවධානයෙන්ම සිටිය යුතුයි. අප මීට පෙර රාහු කේතු මාරුව, බ්‍රහස්පති මාරුව සහ 2022 වර්ෂයට අදාළ වාර්ෂික ඒ ලග්න බලාපලයන් සහ දශානුව තත්ත්වයන් ගැන මේ වීඩියෝ පෙළේ කියා ඇති. ඒවටත් ඔබ සවන් දෙන්න. එහි කියා ඇති ඒ තත්ත්වයන්ටද අනුරූපව ඔබගේ අනාගත මෙම සෙනසුරු මාරුවට අදාළ තත්ත්වයන් ඔබ ගලපා ගන්න. එවිටයි ඔබට හරි ප්‍රතිඵලය මතුවන්නේ. කොහොම නමුත් කෙටි ගමන් සඳහා නම් ඉදිරි කාලේ වැඩි අවධානයක් යොමු කරાવી. ඒවට ගැටලුවක් නැහැ. කේන්තිය පාලනය කරගන්න කුම්භ ලග්නයට සාමාන්‍යයෙන් කේන්ති යන ගති අඩු. නමුත් මෙම සෙනසුරු මාරු ආදී සමග සමහර දේවල් සම්බන්ධයෙන් කේන්ති යාමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට එලෙස කේන්ති යන්නේ පිට හේතුවක් Tamanට අදාළ නොවන හේතුවක් නිසායි. එබැවින් එහිදී මධ්‍යස්ථ තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන්නේ. දැනට වඩා 2023 වර්ෂයේදී 24 වර්ෂයේ අප්‍රේල් මැයි දක්වා ඒ කාල පරාසයෙන් තුල ඔබට තරමක කලබලකාර බවක්, කේන්ති යන බවක් වැඩි වීමකට ඉඩ තිබෙනවා. ඒ ගැන තරමක් අවධානය සිටිනවා නම් හොඳයි. සමස්තයක් ලෙස කුම්භ ලග්නයේ විදේශගතව සිටින කුම්භ ලග්න කරුවන්ට මුදල් පැත්තට අදාළ යම් ගැටලු පෙන්눔 කරන මුදල් ලැබීම ආදී ප්‍රමාද වීමකට ඉඩ තිබෙනවා. විදේශගත කුම්භ ලග්නයේ ඔබ කතා බහ අඩු කරන්න. වැඩිපුර වචන කතා කිරීමට වඩා ඔබගේ ක්‍රියාවෙන් කටයුතු කාරණා සිද්ධ කිරීමට උත්සාහ කරන්න. රැකී ආරක්ෂා ආදීදී ඔබට යම් නිന്ദා අපහාස වීම, අප්‍රසාදයටපත් වීම ආදී දේවල් බොහෝ සිද්ධ වන ගතියක් පෙනෙන්නට තිබෙනවා. සාත්වික ගුණ ඇති ඔබ මිනිසුන්ට උදව් උපකාර කරන ලීලාවෙන් යම් දේවල් කරන්නට උත්සාහ කළත් අවසානයේ සිද්ධ වන්නේ ඔබගේ ගෞරවයට හානි වීමක්. එබැවින් විශේෂයෙන් ඔබ විදේශගතව සිටින කුම්භ ලග්න කෙනෙක් නම් ඒ ගැන අවධානය යොමු කරන්න. රැකී ආරක්ෂා ආදී ආරක්ෂා කරගන්න. ඊට අමතරව අපගේ මෙම නාලිකාවේ පවසන අනිකුත් අනාවැකිය ආදීටත් ඒ කුජමාරුව, බ්‍රහස්පති මාරු සහ ලග්න මාසික ලග්න බලාපල ආදීට අදාළවත් ඒ අවධානය යොමු කර ඒවායිදී ඒ සිටිය යුතු පිළිවෙල තේරුම්ගෙන කටයුතු කරන්න. කුම්භ ලග්නට අදාළ තත්ත්වය එයයි. මීන ලග්නයේ මීන ලග්නයට අදාළව ගත් විට මෙතෙක්කල් 11 වෙනිදා ගමන් කළ සෙනසුරු 2022 වර්ෂයේ අප්‍රේල් මාස 29 දිනදී 12 වෙනිදාට මාරු වීමක් සිද්ධ වෙනවා. එහෙත් මෙහි සෙනසුරු මුට්ටි දැමීමක් සිද්ධ වන්නේ 22 වර්ෂයේ අප්‍රේල් මාස 29 දින වෙන සෙනසුරු මාරුව 22 වර්ෂයේ ජූලි මාස 12 දිනදී නැවත වක්‍ර වී නැවත මකරයට නැත්නම් 11 වෙනිදාට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. සැබෑ ලෙස නිවැරදි අඟහරු මාරු නිවැරදි සෙනසුරු මාරු සිද්ධ වන්නේ
2023 වර්ෂයේ ජනවාරි මාස 17 දිනේදී. එබැවින් ඔබගේ පලාපල අනාගත තොරතුරු ආදී සම්බන්ධයෙන් ඔබ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඔබ 23 වර්ෂයේ ජනවාරි මාසයේ 17 වෙනිදාන් පසුව මෙම සෙනසුරු මාරුවේ සැබෑ ප්‍රතිඵල අත්විඳින්නට ඇති බව මතක තබා ගත යුත්තේ. 23 ජනවාරි 17 සිට 25 වර්ෂයේ මාර්තු මාස 29 දක්වා වසර 2 මාස 2ක කාලයක් සෙනසුරු 12 වෙනිදා ගමන් කරනවා. ඒ කාල පරාසයට වැඩිපුර ඔබ අවධානය යොමු කරන්න. මෙම සෙනසුරු මාරුව නැත්නම් සෙනසුරු 11 වෙනිදා සිට 12 වෙනිදාට මාරු වීම ඔබට මීන ලග්නයේ ඔබට හිතමත වැදගත් තත්ත්වයක්. ඉදිරි කාලයේදී විදේශගත වීම ආදී උත්සාහ කරනවා නම් ඒවා සාර්ථක වෙවි. විදේශගත පදිංචියක් වෙන දෙයකට ඔබ උත්සාහ කරනවා නම් ඒ සඳහා වැඩි ඉඩක් ඉදිරියේදී පෙන්වුම් කරනවා. විශේෂයෙන් විදේශගත පදිංචියක් වෙන දෙයකට ඔබ අයදුම් කර තිබෙනවා නම් බොහෝ දුරට ඒවා සම්බන්ධයෙන් යම් කතිකාවතක් ආරම්භ වෙවි. බොහෝ දුරට ඒවා ඉෂ්ට වීමට නම් තව වසර 2ක් පමණ ගත වෙවි. ඒ සම්බන්ධයෙන් වෙන කතිකාවත් ඔබට සාර්ථක ලෙස සාධාරණ ලෙස සහ සුබදායී ලෙස විසඳාගත හැකියි. මුදල් හදල් පැත්තේදී බොහෝ දුරට ඔබට ඇත්තේ අගහිඟතාවයක් ගැටලුකාරී තත්වයක්. රාහු කේතු මාරුව, බ්‍රහස්පති මාරුව සහ 2022 වර්ෂයට අදාළ වාර්ෂික ලග්න පලාපල විග්‍රහයන් සහ මහදශා වනුව ඔබට අත්විඳින තත්ත්වයන් ගැන මා කියා තිබෙනවා. ඒ වීඩියෝත් ඔබ නරඹන්න. ඊට අදාළවයි මෙම සෙනසුරු මාරුවට අදාළ තත්ත්වය ඔබ අනුගමනය කර යුත්තේ, එය දැනගත යුත්තේ. විශේෂයෙන් මීන ලග්නයේ ඔබට සෙනසුරු මෙලෙස 12 වෙනිදාට මාරු වීම යනු මුදලක් හදලක් කීයක් හෝ ඉතුරු කර ගැනීමට ඔබ උත්සාහ කරන කාලයක්. රුපියල් 1000ක් ලැබුණත් රුපියල් 100ක් හෝ බැංකුවක ඉතුරු කර ගැනීමට ඔබ උත්සාහ කරાવી. ඒ ඊටමත් සුබ ප්‍රවණතාවයක්. නාස්ති කිරීම බොහෝ දුරට අඩු කරાવી. එහෙත් 23 වර්ෂයේදී නම් ඔබට කීයක් හෝ ඉතුරු නොවන ගතියකුත් පෙන්වුම් කරන 2023 සහ 24 අප්‍රේල් දක්වා කාලයේ මේ සෙනසුරු මාරුව හේතුවෙන් මුදල් හදල් වැයවීම, ඉතුරු කර ගත් ඒවල් හදිසියේ වියදම් කිරීම සිද්ධ වීම වැනි දේවල් අපේක්ෂා කළ යුතුයි. එහෙත් සමස්ත පොදු තත්ත්වයේ 25 වර්ෂයේ මාර්තු දක්වා ගතවන සමස්ත පොදු තත්ත්වයේදී ඔබ යමක් ඉතුරු කර ගනිවි. කෙටි කාලිනව හදිසි වියදම් ඇති වුණත් ඒවා පසු ඔබට ඵල ප්‍රයෝජනවත් දෙයකට නැත්නම් ඵල ප්‍රයෝජනවත් ලෙස නැවත ඉතුරු කර ගැනීමට හැකි තත්ත්වයන් උදා වේවි. එවැනි සුබ ලක්ෂණ බොහෝමයක් පෙන්වුම් කරනවා. සෙනසුරු මාරුවෙන් ඔබගේ රැකී ආරක්ෂා ආදී ශේෂයේදී ඔබට රැකියාවේදී ඔබගේ උවමනාව රැකියාවට වැඩිපුර දැනෙන කාලයක්. බොහෝ දුරට රැකියා ස්ථානයේදී ඔබ සාමාන්‍යයෙන් යම් ස්වභාවික තත්ත්වයන් සම්බන්ධයෙන් රැකී ආරක්ෂා කරනවා නම් නැත්නම් කම්කරන යොදාගෙන කරන යම් රැකී ආරක්ෂා ආදී කරනවා නම් ඒවයිදී ඔබගේ උදව් උපකාරය ඔබගේ රැකියා අවස්ථාවට අත්‍යවශ්‍යයෙන් අවශ්‍ය වන කාලයක්. ඔබගේ අත්ගුණය ඔබගේ ඇති එම රැකියාව සම්බන්ධයෙන් කරන නිපුණතාවය රැකියාවට අත්‍යවශ්‍ය බැවින් ඒ අය ඔබට තරමක් වැඩි වැටුප් දී ඔබ රඳවා ගැනීමට උත්සාහ කරાવી. එයත් ඊටමත් සුබ තත්ත්වයක්. ඕනට වඩා Tamanගේ හැකියාවන් ලෝකයට පෙන්වීමට උත්සාහ කිරීම සහ ආඩම්බරකාරකමින් Tamanගේ දේවල් කේවල් කිරීම එතරම් සුබ නැති බවත් මතක තබා ගන්න. Tamanගේ දක්ෂතාවයන් කේවල් කිරීම මත ඔබට බොහෝ දුරට දක්ෂතාවයට අදාළ ලැබෙන දේවල් නොලැබී යාමකටත් ඉඩ තිබෙනවා. එහිදී ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. මේදී මේ ලග්න කරුවන්ට අදාළව මේ විමලා නම් විපරීත රාජයෝගී උදා කිරීමක්. ඊට අමතරව මෙහිදී ලග්න ඒ රාශික තත්වයක ආරම්භයකුත් තිබෙනවා. ඔබගේ ඇස් ප්‍රවේශම් කරගන්න. විශේෂයෙන් ඔබ පිරිමි කෙනෙක් නම් දකුණු ඇසත්, කාන්තාවක් නම් වම් ඇසත් ආසිත යම් පීඩාවක් හටගත හැකි. ඒ තරමක් කාලයක් අල්ලලා සිටින්නට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඇස් රතු වීම, ඇස් අඳුරු වීම, ඇස් වල හට ගන්න එමෙම් රෝග සම්බන්ධයෙන් ඔබ වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතුයි. 25 වර්ෂයේ මේ මාර්තු දක්වාම කාලයේ ඒ තරමක් ඇදී යන තත්ත්වයක් පෙන්වුම් කරන බැවින් ඇස් වල හට ගන්නා සුළු පීඩාකාරී තත්ත්වයන් ගැන තරමක් සැලකිලිමත් වන්න. මෙහිදී රාහු කුටුම්බ ස්ථානයේ දෙවැන්නේ ගමන් කරන තත්ත්වයක් තුළ විවාහ දිවියේදී නම් ඔබට තරමක් අතිශය පීඩාකාරී තත්ත්වයන් අත්කර දේවි. ඔබගේ ස්ට්‍රෙස් එක, මානසික ආතතිය වැඩිවීමක් මෙහිදී සිද්ධ වෙනවා. ඒ 23 වර්ෂයේ අවසානයේ දක්වාම තරමක් වැඩිපුර ක්‍රියාත්මක වන කාලයක්. විශේෂයෙන් වචන ප්‍රවේශම් කරගන්න විවාහ දිවියේදී ඔබ රාහු මහදශා, සෙනසුරු මහදශා, කේතු මහදශා ආදී මහදශාවන් ගත කරනවා නම් හැකිතාක් ප්‍රවේශම් විය යුතුයි. දෙදෙනා කතා බහ කර ප්‍රශ්න ගැටළු විසඳාගත යුතුයි. විශේෂයෙන් මීන ලග්නේ ඔබයි වචන ප්‍රවේශම් කරගත යුත්තේ ඔබගේ කාලාත්‍රය නොවේ. මන්ද ඔබගේ දෝෂයක් නිසා විවාහ දිවියේ ප්‍රශ්න ඇතිවන්නේ. මේ දැනගැනීමම පමණයි, අවබෝධයෙන් දෘෂ්ටියෙන්ම පමණයි මේ බාධා සියල්ල වළක්වාගත හැක්කේ. ඒ ඔබ හොඳින් මතක තබා ගන්න. විශේෂයෙන් මේදී මෙතෙක් කල ඔබ ආශ්‍රය නිශ්‍රය කර යම් යහළු මිත්‍රාදීන් තරමක් වෙනස් කරන්නට ඈත් කරන්නට කාරණා යෙදේවි. ඒ ඊටමත් සුබ තත්ත්වයක්. මෙතෙක් කල ඔබට වද දුන්, ඔබට කරදර ඇති කර, ඔබගේ කටයුතු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසූ යහළු මිත්‍රාදීන් ඔබට ලං වී සිටි අය ඈත් කිරීමෙන් එමෙම කාරණා සිද්ධ වේවි. ඒ ඔබගේ දියුණුවට අදාළ උදව්වක්. සාමාන්‍යයෙන් මීනේට සෙනසුරු
ඊටමත් සුබ නැත්නම් මධ්‍යස්ථ නැත්නම් ඔබගේ ලග්නාධිපතිගේ මිත්‍රයෙක් ඔබගේ යහළුවෙක් එබැවින් සෙනසුරු ඔබට අනර්ථයක් කරන්නේ ඔබගේ අවබෝධයේ ප්‍රඥාව නැති වුණොත් පමණයි. ඒත් හොඳින් තේරුම් ගත යුතුයි. ගුරුරුන්ගෙන් හොඳ වැදගත් අය විශේෂයෙන් මුහුකුරා ගිය අයගෙන් උපදෙස් ගැනීමට උත්සාහ කරන්න. තමන්ට වඩා වයස තරමක් වැඩි අයගෙන් ඔබගේ එම දියුණුවට අදාළ කාරණා සඳහා උදව් උපදෙස් ලබා ගැනීමට උත්සාහ වන්න. ඔබගේ දරුවන් ඈත්වීමක් හෝ දරුවන්ට තරමක අනතුරු ආබාධ සිද්ධ වීමක් ඉදිරියේදී අපේක්ෂා කළ යුතුයි. දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න ඒ අයගේ කේන්ද්‍ර ආදී පරීක්ෂා කර බලා ඒ අයට අපල සඳහා කළ යුතු ශාන්ති කර්ම ආදී දැනගෙන ඒවා සිද්ධ කරන්න. එයත් හොඳින් මතක තබා ගන්න. මීන ලග්නයට අදාළ ඔබගේ තත්ත්වයයි බොහෝ දුරට මෙහි මා මුලින් කියා ඇති නැත්නම් මුල් විනාඩි 30ක කාලය තුල කියා ඇති ඒ තත්ත්වයේ ඔබට ඒ සෙනසුරු මාරුව සම්බන්ධයෙන් ඔබ ගත කළ යුතු ක්‍රමවේදය ගැන මා කියා තිබෙනවා. ඒ ගැන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ විදිහට ඔබගේ කාලය ගත කරන්න. විට මේ ඇති වෙන සෙනසුරුගේ පීඩාවන් ඔබට ගෙඩි පිටින් නැත්නම් බරපතල ලෙස සක්‍රිය නොවේවි. සෙනසුරු මාරුව සම්බන්ධයෙන් මීන ලග්නයට අදාළ තත්ත්වය මෙයයි. ඔබ විදේශගත වී සිටිනවා නම් ඒ තත්ත්වයත් විශේෂයෙන් ඔබගේ පදිංචි ආදී සම්බන්ධයෙන් ඇති ගැටලු निराකරණය කර ගැනීමට හැකි තත්ත්වයක් මෙහි පිළිඹුවක් ලෙස ගත හැකියි. අනිකුත් ඒව ග්‍රහ මාරු ගැන කිය ඇති තොරතුරුත් ඔබ ඒවටත් අවධානය යොමු කරන්න. මීන ලග්නයට අදාළ තත්ත්වය මෙයයි. 2022 අප්‍රේල් මාස 29 දින සහ 2023 ජනවාරි මාස 17 දින සිද්ධ වන ඒ සෙනසුරු කුම්භ රාශි ගතවීම සම්බන්ධයෙන් ඇති ඵලාඵල විග්‍රහය මෙපමණයි. විශේෂයෙන් මෙහි මා මුල් කොටසේ කියා ඇති විස්තරයන්ට සහ කළ යුතු දේවල් සම්බන්ධයෙන් ඔබ වැඩි අවධානයක් යොමු කරන්න. ඔබගේ අනාගතයේ මෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රය මගින් සාක්ෂාත් කර ගැනීමට දියුණු කර ගැනීමට නිතර උත්සුක වන්න. රටේ ලෝකයේ විවිධ දේවල් සිද්ධ වෙවි. ලෝකයේත් කරකිනවා, රටත් කරකිනවා. මේ සියල්ල චක්‍රාකාර ගමනකින් යන තත්වයක්. එබැවින් අප කළ යුත්තේ මේ චක්‍රයෙන් මිදීමට අදාළ මේ තත්වයන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම. මිදිය හැක්කේ අවබෝධයෙන් දැක්මෙන් සහ අවදියෙන් පමණයි. නිතර අවදියෙන් ගත කරන්න. කල්පනාවෙන් සිහි කල්පනාවෙන් එළඹ සිට සිහියෙන් ගත කරන්න. එවිට මේ සියලු ග්‍රහයන් යට කරගෙන තමන්ගේ සිතට ඌමනා ලෙස, සිතට ගැළපෙන ලෙස තමන්ගේ කය මෙහෙයවාගත හැකියි. විශ්වයේ උනත් තමන්ට කැමති ලෙස අතට ගත හැකි, මෙහෙයවාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් මේ විෂය ඇතුළතින්ම අපට මතු කරගත හැකියි. මතු කර ගැනීම සහ විශේෂයෙන් විශ්වයට අනුගතයෙන් විශ්වයේ ඇති දේවල් තමන්ට නතු කර ගැනීම, තමන්ට ඌමනා ලෙස විශ්වය හසුරවා ගැනීම ඇති තමන්ගේ ඇතේ. ඒ මේ ශාස්ත්‍රයන් හරහා පාදාගත හැකි. නමුත් ඒ සඳහා මූලිකම බාධා වන්නේ මාන්නයයි. මාන්නය හේතුවෙන් ඔබට බොහෝ දේවල් නැති වී යනවා. ඉතින් මේ නැති වී යන දේවල් නැති කරගන්නේ නැතුව මාන්නය අඩු කරගෙන මධ්‍යස්ථ වී නම්‍යශීලී වී මේ විෂයන්ට අවධානය යොමු කරන්න. ඔබගේ දියුණුවට අදාළව ගත යුතු සියල්ල මේ විෂයන් හරහා ලබා ගැනීමට උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ඒවා යන්නේ අපගේ ප්‍රාර්ථනාව. මේ සෙනසුරු මාරුවත් සමග ඉදිරි වසර 3ක කාලයේ ගත කිරීමට තත්ත්වයන් අවබෝධ කරගෙන ඔබගේ ඉදිරි දියුණුව සාක්ෂාත් කර ගැනීමට හැකියතාක් උත්සුක වන්න. පිළිගන්නවා මම දෛවඥ ප්‍රේදර්ශන ආර්යරත්න ගල්කිස්ස. ඔබට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.